46 වෙන අප්‍රේල් විරු සමරු අවස්ථාවේ මේ සඳහා සහභාගී සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක ගමගෙදර දිසානායක සහෝදරයාගෙන්, ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික සමස්ත ලංකා ගුවන්ජන සම්මේලනයේ සභාපති අපේ ආදරණීය නාමල් කරුණාරත්න සහෝදරයාගෙන්, ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික සමස්ත ලංකා වෝට් සම්මේලනයේ ලේකම් සමන්ත කෝරළයාචි සහෝදරයාගෙන්, ඒ වගේම අපේ 1971 පරපුර නියෝජනය කරමින් අපි සමග එකතු වෙන නවරත්න සහෝදරයාගෙන්, මුතුබණ්ඩ සහෝදරයාගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන ආදරණීය මව්වරුනි, පීවරුනි, සහෝදරියනි, සහෝදරුනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අපි අද මේ මාතලේ මේ ශාලාවට එකතු වෙලා ඉන්නේ හරියට මීට අවුරුදු 46කට කලින් අද වගේ දවසක අපේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්, අපේ පක්ෂයේ අයිතිය වෙනුවෙන්, අපේ පන්තියට දේශපාලන කිරීම සඳහා තියෙන අයිතිය වෙනුවෙන් ධනපති මර්ධනයට එරෙහිව ධනින් වැටෙන්නේ නැතුව, නිවට වෙන්නේ නැතුව, ධන ගහන්න නැතුව තමන්ගේ අයිතිය සඳහා සටන් කරන තියෙන යුක්ති සහගත අයිතිවාසිකම ඔප්පු කරමින් අවිගින සටන් නද දීපිදු අපේ පක්ෂයේ අතීත පරපුරේ සගෙන් සහෝදරයන් අනුස්මාරකයන් සඳහා තමයි අපි එකතු වෙලා ඉන්නේ. දැන් අපි අද මේ මාතලේ මේ ශාලාවට එකතු වෙලා මේ විදියට අපේ පක්ෂයේ අතීත විරුවන් අනුස්මරණය කරන මේ වෙලාවෙම මොනරාගලදී අපේ පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් සමරු රැස්වීමක් තියෙනවා. ගාල්ලේදී අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විජිතේරස් සහෝදරයාගේ නායකත්වයෙන් සමරු රැස්වීමක් තියෙනවා. ඒ වගේම අපි අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා සමරු සතියක් නම් කරලා රට පුරා හැම දිස්ත්‍රික්කයකම, හැම ආසනයකම, හැම ප්‍රදේශයකම සමරු රැස්වීම් ගණනාවක් අපි සංවිධානය කරලා තියෙනවා. අපි එම කරලා තියන්නේ ඇයි? අපි කල්පනා කරන මේ 46 වෙනි අප්‍රේල් විරු සමරු අපට විශේෂ එකක්. ඒ නිසා එකතු කළ හැකි, දායක කරගත හැකි, සහභාගී කරගත සීලුම සහෝදර සහෝදරයන් සහභාගී කරගෙන මේ සමරු කළ යුතු තියෙනවා. මොකද අපිට ඉතා ඉක්මනින් යා යුතු ඉලක්කයක් තියෙන නිසා. තමනස ගන්නවා 1971 අප්‍රේල් අරගලයේ දීපුදු අපේ සගෙන් දීපුදා අවුරුදු 46ක් දැන් ගෙවිලා තියෙනවා. 1971 අප්‍රේල් අරගලයේ සහෝදරු දීපුදනකොට ඔවුන්ට ඉතා පැහැදිලි අරමුණක් තිබ්බා. ඒ අරමුණ තමයි ලංකාවෙන් පවතින දුගදහමන මලකුණක් බවට පත් වෙච්ච, මිනිස්සුන්ට ජීවිතය හදන්න බැරි, මානව සමාජයට අරුබුද අපරාධ විතරක් ගේන්න පුළුවන්කම තියෙන, කඳුල දුක විතරක් ගේන්න පුළුවන්කම තියෙන, මරණ විතරක් හදන්න පුළුවන්කම තියෙන මේ ධනවාද වෙනස් කරලා මේ මත සිනහව සතුට තියෙන, මිනිස්සුන්ගේ ජීවිතය ගේන අලුත් සමාජයක් හදන්න ඕන කියලා තමයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ. අපි ඔවුන්ගේ මරණයෙන් පස්සේ අපි අවුරුදු 46ක් දැන් දේශපාලන කරලා තියෙනවා. ඒක දුෂ්කර ගමන් මඟ කෙවෙත් තියෙනවා. අපට අවුරුදු 46 තුළ ජයග්‍රහණ තිබුණා, පරාජයන් තිබුණා, පසුබැසීම් තිබුණා, හැරයාම් තිබ්බා, එකතු වීම තිබ්බා. අපි සංකීර්ණ දුෂ්කර ගමන කෙවෙත් තියෙනවා. හැබැයි ඒ ආපු දුෂ්කර ගමනේ කෙලවරේ අපි දැන් දකින්නේ මොකද්ද? 1971 අප්‍රේල් විරුවන්ගේ හදවතේ තිබිච්ච ප්‍රාර්ථනාව, උන් මීයන් මොහොතේදී කෑගසා කියු ප්‍රාර්ථනාව ඉටු කිරීමට අවශ්‍ය කරන සියලු තත්ත්වයන් සම්පූර්ණ වෙච්ච ජයග්‍රහණය අපේ දැස් ඉදිරිපිට පෙනෙන තියෙන අවස්ථාවකට දැන් අපි කවුරුත් ඇවිත් දැන් අපිට තියෙන ජයග්‍රහණය හමාගෙන යන්න. ඒ නිසා අපි කල්පනා කරේ මේ සමරු විශේෂයි. අපි ඔක්කොම එකතු කරගෙන, ධෛර්යය එකතු කරගෙන, අධ්‍යයනයෙන් එකතු කරගෙන, ශක්තිය එකතු කරගෙන ජයග්‍රහණය කරා වේගෙන් යන්න ඕනයි කියලා. අප්‍රේල් විරුවන් සමරනකොට අපි ඔවුන් සඳහා අපට කරන්න පුළුවන් ලොකුම මෙහෙය මොකද්ද? ඔවුන් සඳහා අපට දෙන්න පුළුවන් ලොකුම දේ මොකද්ද? එන කිසිවක් නෙවෙයි. ඔවුන් ප්‍රාර්ථනා කරපු සමාජය අපේ දෑත් වලින්, අපේ දෑස් ඉදිරිපිට අපේ යෝගයේදී නිර්මාණය කරන එක. ඒක නිර්මාණය කරන්න ඕන කරන සමාජ වටපිටාවක් නිර්මාණය වෙච්ච, අවස්ථාව පෑදිච්ච, මග විවර වෙච්ච, ජනතා විමුක්ති පෙරමුණ කරේ ජනතාවගේ විශ්වාසය දිනපතා වැඩි වෙමින් තියෙන 71 අප්‍රේල් විරුවන් විනාශ කර දාන දායක වෙච්ච ධනපති පන්තිය දිනපතා දුබල වෙමින් තියෙන, ජයග්‍රහණයේ දොරටු විවර වෙමින් තියෙන, ජයග්‍රහණයේ රතු හිරු රැස් කිරණ අපට ඈතින් පෙනෙන තියෙන අවධියක අපි.
එනිසා ඒ දෙසට වේගින් පියවර නගන්න අපි හිතනවා 1971 දී අපි ආපහු බලන්න ඕන කියලා. දැන් 1971 අරගලය කියන්නේ මොකක්ද? අපි දන්නවා අප්‍රේල් මාසයේ කිට්ටු වෙනකොටම අපේ රටේ අර කාටවත් මේ අප්‍රේල් අරගලය මගහැර යන්න බැරි තත්ත්වයක් මතුවෙනවා. ලංකාවේ වෙන කිසිම අරගලයක් නැහැ මෙතරම් සමාජයට බලපෑම් කරන. අපේ මිතුරන්ට වගේම අපට වගේම අපේ සතුරන්ටත් ඒ බලපෑම තියෙනවා. නිසා කාටවත් මතක් වෙනවා අප්‍රේල් අරගලය. කාගෙත් හදවත ස්පන්දන වෙනවා. අපේ සහෝදර පිළිබඳ තියෙන අපේ භක්තියෙන් උන් සම්බන්ධයෙන් අපිට තියෙන ගෞරවයෙන් අපේ හදවත ස්පන්දන වෙනකොට අපේ සතුරන්ගේත් හදවත් ගැහෙනවා. ඔවුන්ගේ අරමුණු වෙනින් තියෙන බයට. එනිසා හැම කෙනාම 1971 අප්‍රේල් කාලේදී එලි බහින මොකක් සඳහාද? තම තමන්ට ගැළපෙන ආකාරයට අප්‍රේල් අරගලය විග්‍රහ කරන්න. අප්‍රේල් අරගලය පිළිබඳ විවිධ නිර්වචන කරන්න. ධනපති පන්තිය වෙනුවෙන් ලියන මහත්තුරු, ධනපති පන්ති ඒජන්තවරු අප්‍රේල් අරගලය විකෘති කරලා නොඑක් જાතිය අපි දන්නවා ලිපි ලියනවා, විවිධ කතා පවත්වන්න පටන් ගන්නවා. ඒ වගේම 1971 අරගලයේදී අරගලයේ පරාජය දරා ගන්න බැරුව පැනලා ගිය අය, ද්‍රෝහී වෙච්ච අය, පලා ගියුන් විශ්‍රාමික කැරලිකරුන් බවට පත් වෙච්ච උදේවත් දැන් 71 අප්‍රේල් 5 වෙන දැන් මේ අවුරුද්දේ අප්‍රේල් 5 වෙනකොටත් වෙනද වගේම දැන් පටන් ගන්නවා තම තමන්ට ගැළපෙන තාලට අප්‍රේල් අරගලය විග්‍රහ කරගන්න. සමහරු කියනවා මේක කැරැල්ලක්ලු, සමහරු කියනවා මේක තරුණ අසහනේ පුපුරායමක්ලු, තව සමහරු කියනවා මේක කුලවාදී ප්‍රශ්නයක් පුපුරායමක්ලු, තව සමහරු කියනවා මේක මේ සමාජයේ නොමග ගිය තරුණන්ගේ ක්‍රියාවලියක්ලු. මේ වගේ විවිධ කතන්දර කියන්න පටන් ගන්නවා විවිධ අය තම තමන්ට ඕන තාක්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා ඉන්න අය අපි මේ අරගලය කියන්නේ මොකක්ද කියලා හොඳට දන්නවා, නැත්නම් දැනගත යුතු තියෙනවා. අපි දන්නවා මෙතන රැස්ලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ ගත්තොත් මෙතන ඉන්න 1971 පරපුර නියෝජනය කරන 71 අරගලයට සජීව ලෙස දායක වෙච්ච අය අපේ වේදිකාවේ ඉන්න සහෝදරු දෙන්නා වගේ. ඒ වගේම මෙතන ඉන්නවා 1971 අරගලයේ කාලේ ජීවත් වෙච්ච ඒවා හින් දැකපු 1977 පස්සේ අපේ පක්ෂයට සම්බන්ධ වෙච්ච දෙවෙනි පරපුරේ බොහෝ දෙනා මෙතන ඉන්නවා. ඒ වගේම මෙතන ඉන්නවා 1983 84 පස්සේ පක්ෂයට සම්බන්ධ වෙච්ච අය. 1994 පස්සේ පක්ෂයට සම්බන්ධ වෙච්ච අය. නිසා પરම්පරා 4ක විතර අපේ සහෝදර සහෝදරයන් මෙතන ඉන්නවා. සමහරුන්ට 1971 අරගලයේ වුන් දායක වෙච්ච අරගලයක්. තව සමහරුන්ට 1971 අරගලයේ තමන් දැහැෙන් දැකපු අරගලයක්. බොහොම කිට්ටු උණුසුම තිබිච්ච අරගලයක්. තවත් සමහරුන්ට 1971 අරගලයේ පුරාවෘත්තියක් තරම් ඈත අරගලයක්. හැබැයි අපි කාට වුණත් බල කරලා තියෙන මොකක් සඳහාද? එක තැනකට එකතු වෙන්න මේ පිළිබඳව කතා බහ කරන්න. අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ අය. සමහරට 1971 අරගලයේදී මිය ගියාගේ ඥාතින් මෙතන ඉන්න පුළුවන්. 1971 අරගලයේදී මිය ගිය අයගේ සටන් සගින් මෙතන ඉන්න පුළුවන්. හැබැයි ඒ වගේම 1971 අරගලයේදී මිය ගිය අයගේ කිසිම සම්බන්ධයක් නැතිවත් අලුත්ම අයත් මෙතන ඉන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපේ ඥාතින් නොවන අපට කිට්ටුකමක් නැති අය පවා එකතු වෙලා ඉන්නේ මොකක් නිසාද? 1971 අරගලයේ දීපිදුවන් අපට කළ තියෙන සමාජ බලපෑම අතිශය විශාල නිසා. 1971 අරගලය කියන්නේ මොකක්ද ඇත්තටම? ඒක තේරුම් ගන්න වෙන්නේ පන්ති සටන පිළිබඳව තේරුම් ගත්තට පස්සේ. අපි දන්නවා මේ මාක්ස්වාදී සාහිත්‍යයේ තාමත් සුවිශේෂ කෘතියක් තියෙනවා. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය කියලා. සාමාන්‍යයෙන් අපි කියනකොට කොමියුනිස්ට් ප්‍රකාශනය කියලා. 1848 මීට අවුරුදු 125කට වගේ කලින් 1848 මාක්ස් එංගල්ස් විසින් ලියපු කොමියුනිස්ට් වාදයේ මූලික ලියවිල්ල වෙච්ච කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ මාක්ස් එංගල්ස් දෙන්න පළවෙනි වාක්‍යය පටන් ගන්න තියෙන්නේ කොහොමද? කොමියුනිස්ට් ප්‍රකාශනයේ පළවෙනි වාක්‍යයම තියෙන්නේ මොකද්ද? මෙතෙක් පැවතුණු සමාජයන්ගේ ඉතිහාසය වූ කලී පන්ති සටන් වල ඉතිහාසයයි කියන්නේ. මහා දාර්ශනික වෙච්ච මාක්ස්, මහා දාර්ශනික වෙච්ච එංගල්ස් ලිව්වා අපේ ලෝකයේ තියෙන ලිඛිත ඉතිහාසය, මෙතෙක් පැවතුණු ලිඛිත ඉතිහාසය පන්ති සටන් වල ඉතිහාසයක් කියලා. මොකද්ද මේ? ලෝකයේ මුල්ම පන්ති දෙක තමයි වහලා සහ වල්හිමියා. ලෝකේ පන්ති වලට බෙදිලා දීපල හිමි පන්තියක් සහ දීපල අහිමි පන්තියක් නිර්මාණය වුණාම දීපල හිමි පන්තිය බලය අතට අරගෙන ඒ බලය පාවිච්චි කරලා දීපල අහිමි පන්ති පීඩාවටපත් කරනකොට සමාජයේ බිය වුණා දීපල හිමි පන්තියක්, පීඩක පන්තියක්, ඒ වගේම දීපල අහිමි පීඩිත පන්තියක් බිය වුණා. ඒක බිහි වෙච්ච දවසේ සිටම දීපල හිමි පීඩක පන්තියට එරෙහිව දීපල හිමි පීඩිත පන්තිය සටනක් කරා තමන්ගේ නිදහස වෙනුවෙන්, විමුක්තිය වෙනුවෙන්, අයිතිවාසිකම් වෙනුවෙන්. මාක්ස් එංගල්ස් කියනවා
වරක එලිමහානේ කළා වූද වරක සැඟවුණා වූද වරක මුළුමහා සමාජය විප්ලවවාදී ලෙස වෙනස් කිරීමට සමත් වූද වරක සටන් කරන පන්තින්ගේ පොදු විනාශයෙන් කෙලවුරු වූද අරගලයක් අකණ්ඩව පැවතියේ ඒක අදත් පවතින. 1971 අරගලය කියලා කියන්නේ ආම්බයක් නෙවෙයි, හිතුවක්කාරකමක් නෙවෙයි, වැරදිච්ච දෙයක් නෙවෙයි, නොමග ගියාගේ ක්‍රියාවක් නෙවෙයි, කුලවාදයේ පිපිරීමක් නෙවෙයි, මේ පන්ති සටන් ක්‍රියාවලියේ මේක අවස්ථාව. අපේ ලෝක ඉතිහාසය පුරා පන්ති සටන පීඩිත පන්තියට එරෙහිව අරගල කිරීම ඉතිහාසයක් පුරා පැවතිලා තියෙනවා. අපි ඒකේ අතීතයම දන්නවා මොකද්ද? අපි දන්නවා රෝමයේ වහල් පාලනයට එරෙහිව ස්පාටකස්ලා අරගල කළා. අදත් අපේ සමාජයේ ස්පාටකස් සලකන වීරයෙක් හැටියට. ස්පාටකස්ගේ අරගලයේ අරමුණ උනේ මොකද්ද? වහල් භාවයේ දරා ඉන්නව වෙනුවට වහල් භාවයට එරෙහිව සටන් කරන්න ඕනයි කියලා ਉਹ තමන්ගේ සගයෙන් එකතු කරගෙන සටනක් කරා. ඒ සටන ජයග්‍රහණය කළේ නැහැ. ඒත් ඒ සටන හේතු වුණා වහල්කමේ අහෝසි වෙලා ඊට වඩා වෙනස් සමාජයක් පසු කාලෙක නිර්මාණය වෙන්නේ. අපි කවුරුත් දන්නවා සමාජයක හැම සටනක්ම ජයග්‍රහණය කරන්නේ නැහැ. නමුත් ජයග්‍රහණ වලට ඒ සටන් අනිවාර්යයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා 1971 සටනක් කියන්නේ ජයගත්තු සටනක් නෙවෙයි. ඒක පරාජයච්ච සටනක්. හැබැයි අපි දැඩි විශ්වාස කරනවා 1971 අරගලය 1971 සටන ඒ මොහොතේ ජයත් නොගත් සටනක් වුණත් ජනතා විමුක්ති පෙරමුණේ අනාගත ජයග්‍රහණයට මග කියන සටන 1971 සටන කියලා අපි තාම කියනවා. ඒකයි අපි කියන්නේ 1971 කියන්නේ පන්ති සටන එක අවස්ථාව. දැන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ධනපති පන්තිට එරෙහිව පීඩිකයාට එරෙහිව සටන් කරන එක මිනිස්සුන්ගේ වගකීමක්. සටන් නොකරන මිනිස්සු වැඩක් නැහැ. දැන් අපේ රටේ ගත්තමත් අපි දන්නවා ධනපතිකමේ බිහි වෙන්න කලින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ලංකාවට ආපු වෙලාවේ අපි දන්නවා ලංකාව සටන් කීපයක් ඇති වුණා. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල. ඒ වගේම 1848 මේ මාතලේ කේන්ද්‍රගත මාතලේ කැරැල්ල. මේ වගේ අරගල නිර්මාණ වුණා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව. දැන් මේ පෞද්ගලික දවසක අපි 2004 සන්ධාන ආණ්ඩුව ඉන්න කාලේ සංස්කෘතික අමාත්‍යාංශයේ බාර තිබුණේ අපිට. ඒක බාර හිටිය අපේ විජිත තෙරස් සහෝදරයා. අපි යෝජනාවක් ගෙනාවා 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කරපු සියලු දෙනාම ඒකෙන් මුදවලා ජාතික විරෙන් බවට පත් කරන්න ඕනයි කියලා. නමුත් එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඒක ගණන් ගත්තේ නැහැ. ඉටු කරන්න බැරුණා. අපිත් ආණ්ඩුවෙන් එළියට ආවා. දැන් අපි දැක්ක මෑතකදී ජනාධිපතිවරයා අර සුද්දන්ගේ ගැසට් එක කැන්සල් කරලා ඒ ජාති ද්‍රෝහීන් දේශ ද්‍රෝහීන් ත්‍රස්තවාදීන් කියපු කට්ටිය ජාතික විරෙන් බවට පත් කළා. ඇයි ඒ අය අරගල කළේ බ්‍රිතාන්‍යයට එරෙහිව. ඒ අරගල කළේ සුද්දට එරෙහිව ආක්‍රමණකාරන්ට එරෙහිව. 1971 අරගලේ මොකක්ද? 1971 අරගලේ කියන්නේ ඊට වඩා පුළුල් එකක්. 1971 අරගලේ කියලා කියන්නේ ධනවාදයටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයටත් එරෙහිව එකට තියලා කරපු අරගලයක් තමයි 71 අරගලේ කියලා කියන්නේ. ඒක කියන්නේ අපි නෙවෙයි. 1971 අරගලෙන් පස්සේ 10000ක් මරා දැම්මා. 20000ක් විතර හිරගත වුණා. ඒකෙන් පිරිසක් තෝරලා උන්ට දඬුවම් කරන්න ආණ්ඩුව හැදුවා කොමිෂන් සභාවක්, අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියලා. ඒ කොමිෂන් සභාව හදලා ඒකේ නඩු පැවරුවා විශාල ප්‍රමාණයකට. මහනඩුව කියලා එකක් තිබ්බා 41 දෙනෙකුට නඩු පැවරුවා. මහනඩුවේදී චූදිතයන්ට රෝහණ සහෝදර ඇතුළු අයට චෝදනා 4ක් ඉදිරිපත් කළා රජයේ නීතිපතිවරයා. ඒ චෝදනා 4න් 3ක් මොකද්ද? 3ක්ම මහරජනගේ ආණ්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම, මහරජනගේ ආණ්ඩුවට එරෙහිව ආයුධ එකතු කිරීම, මහරජනගේ ආණ්ඩුවට එරෙහිව යුද්ධ කිරීම සහ යුද්ධ කිරීමට අනුබල දීම කියන චෝදනා තමයි තිබුණේ. ඒ කියන්නේ මොකද්ද? රජයේ නීතිපතිවරයාම පිළිගත්තා 1970 වෙනකොට ලංකාවේ තිබුණේ මහරජනගේ ආණ්ඩුවක් කියලා. 1948 නිදහස් සම්මුණා කියලා කොට ලංකාවට ඇත්තට නිදහස් සම්බලා තිබුණේ නැහැ. 1971 තිබේ මහරජනගේ ආණ්ඩුව නිසා 1971 අරගලේ අවිගත්තු අපේ සහෝදරු අවිගත්තේ ධනපති ආණ්ඩුවට වගේම මහරජනගේ ආණ්ඩුවට විරුද්ධව අවිගත්තේ නිසා වුන් ඇත්තටම ලංකාවේ සැබෑ දේශප්‍රේමීන් වෙන්නේ ජාතික විරෙන් වෙනකම් තියෙන්නේ ඒ අය. අපි දන්නවා ලංකාවේ ධනපති පන්තිය ඒගොල්ලන්ට අරබුදයක් නැති ගැටලුවක් නැති 1918
කැරල්ල කට්ටියව ජාතික විරෝධ කරාට 1971 අයව ජාතික විරෝධ කරන්න කැමති වෙන්නේ නැහැ. ලංකාවේ ධනපති ආණ්ඩුවල කට්ටිය. අපි එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ අපිට ඕනෙත් නැහැ. ඒගොල්ලෝ නැතුණාට අපි දන්නවා අනාගතයේ දවසක ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය වෙනවා. අන්නේ ජනතාවගේ ආණ්ඩුව 1971 අරගලේ දීපු සිළු දෙනාම අපේ රටේ සැබෑ ජාතික වීරයන් බවට අනිවාර්යෙන්ම පත් කරනවා කියන අපට විශ්වාසයක් තියෙනවා. එතෙක් මේ ව්‍යාපාරෙත් එක්කින් මේ ව්‍යාපාරය අනුමත කරන අපට ආදරය කරන හැමදෙනාගේම හදවත් ඇතුලේ 1971 අරගලේ දීපු හැමදෙනාම වීරවරයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඇවිත් තියෙන්නේ ඔවුන් සමරන්න. නැත්තම් මෙතෙන්ට එන්නේ නැහැ. 1971 අරගලේ දීපු අයව යට කරන්න වහන්න ඔවුන්ගේ කීර්තිය ගෞරවය යටපත් කරගන්න කිසිසේත්ම ධනපති පන්ති දෙන්න ලැබෙන්නේ නැහැ කියන සහතික දැන් අපට හම්බෙලා තියෙනවා. රෝහණ සහෝදරයා මේ අරගලේ සම්බන්ධ ප්‍රශ්න කරා මෙන්න මෙහෙම. ඔය 1972 හදපු අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ නඩු වහලා නඩු තීන්දුව දෙන්න හදන වෙලාවේ කොහොමද දන්නව රෝහණ සහෝදරයා මේ දඬුවම් දෙන්න හදන්න කියලා රෝහණ සහෝදරයා පුංචි කවියක් ලියුවා. මම කල්පනා ඒ කවියේ පද කීපයක් මෙතන කියවන්න එක වැදගත් නිසා. රෝහණ සහෝදරයා කවියක් කිව්ව මෙන්න මෙහෙම. ඒ කවිය ලිව්වා මෙහෙම. ඇත කටුගේ හිස් කබලක් ලබමින් එක ගරු බුහුමන් අසන්නෙමි මෙසේ පැණයක් එම්බා හිස් කබල කැප්පෙට්ටි පොළ මොනරවිල කුමක් සඳහා සිටින්නේද මේ. එයා ඇහුවා මේ අපි නුවර කටුගේ හිස් කබලක් තියන් ඉනව කාගේද කැප්පෙට්ටි මොනරවිලගේ එකට අපි ගෞරව කරනවා. ඇයි එහෙම එකක් තියන් ඉන්නේ? ඒ හිස් කබලෙන් ඇහුවා ඔබ ඔතන ඉන්නේ ඇයි කියලා. හිස් කබල පිළිතුරු දුන්නා මේ විදියට. කොහොමද? කැප්පෙට්ටි පොළ මොනරවිල පිළිතුරු දුන්නා මෙහෙම. එරෙහිව අයුක්තියට එරෙහිව වංචාවට එරෙහිව පීඩනයට අත්නෝ මතිකත්වයට එරෙහිව ගසන්නට කැරලි අයිතිය මිනිසා සතු කියාපාන්නට උරුමය ලේවල පෙන්වා දෙන්නට දායාදේ පරම්පරාගත රකින්නට සිටින්නේ මෙහි. නිසා කැප්පෙට්ටි පොළ මොනරවිලගේ හිස් කබල අපිට ගෞරව කරනවා නම් ඒ තිබුණ මොකද්ද? අයුක්තියට අසාධාරණයට අත්නෝමතිකත්වයට එරෙහිව සටන් කිරීමට මිනිසාගේ තියෙන අයිතිය ආරක්ෂා කිරීම සඳහා තමයි ඒක ඉන්නේ කියන එක තමයි රෝහණ සහෝදරේ කවියෙන් ලිව්වේ. ඒ නිසා 1971 අරගලය කියලා කියන්නේ නොමගගේ තරුණයන්ගේ අරගලයක් හෝ නැත්තම් බලයට කෑදරකමින් කරපු සටනක් හෝ නැත්තම් සමහරුගෙන් තාට විජේවීර සහෝදරයාගේ පුද්ගලික උමනාට කරපු එකක් හෝ එහෙම එකක් නෙවෙයි. මේ සමාජය තුල අයුක්තියට අසාධාරණට එරෙහිව යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා යුක්තිකරක සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම සඳහා දරපු උත්සාහයට ධනපති පන්ති බාධා කරනකොට අන්නේ බාධාවට එරෙහිව එල්ලෙච්ච ප්‍රතිවිරෝධය තමයි එල්ලෙච්ච අවිගත් ප්‍රතිවිරෝධය තමයි 1971 අරගලය කියලා කියන්නේ. ඒ නිසා අපිට 1971 අරගලේ ඉතාමත් වටිනවා. මෙතන ඉන්න අපේ අලුත් පරපුරේ බොහෝ දෙනා. ඒ නිසා අපි හිතනවා 1971 අරගලය ඇතුනේ කොහොමද කියලා තා කෙටියෙන් චුට්ටක් අපි මතක් කරගත්තොත් හොඳයි. තමුන්ස දන්නවා 1965 තමයි අපේ පක්ෂ නිර්මාණය වෙන්නේ. නිර්මාණ කරේ රෝහණ විජය සහෝදරයා එවකට වයස අවුරුදු 22ක නාමර තරුණයෙක්. තවත් කීප දෙනෙක් එකතු කරගෙන තව 6 දෙනෙක් එකතු කරගෙන 1965 මැයි මාසේ 14 වෙනිදා වෙසක් පොය දවසේ අක්මිමන කම්කරුගේ ගෙදරදී සාකච්ඡාවක් කළා තමයි මෙහෙම පක්ෂයක් හදන්න තීන්දුවක් ගත්තා. එමෙ තීන්දුවක් ගන්න සිද්ධුනේ ඇයි? එවකට තිබිච්ච වමේ ව්‍යාපාර වෙච්ච සම සමාජ කොමියුනිස්ට් පක්ෂ වම ඇත්තට දාලා දකුණට බඩගාලා දකුණට ගිහිල්ලා ධනපති ආණ්ඩුවල කොටස්කාර බඩපතල ඉන්න වෙලාවක වමට ඇත් වෙච්ච ස්ථන පුරවන තමයි ජනතා විමුක්තිය බිහි වුණේ. එසා ජනතා විමුක්තිය බිහි වෙනකොටම සම්ප්‍රදායික වමට එරෙහිව රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් වුණා. සටන්කාමී ව්‍යාපාරයක් වුණා. වම වෙනුවෙන් හරියට පෙනී ඉන්න ව්‍යාපාරයක් බවටපත් වුණා. එසා ජනතා විමුක්තිය වුණ බිහි වෙනකොටම සතුරන් කලබල වුණා. ඇයි? ඔවුන් දැක්කා පරණවම ඊළා කරගෙන තිබුණා ධනපති පන්තිය. පරණවම වරදාන වලින් දිනා ගන්න පුළුවන් කියලා දැන හිටියා. පරණවම ධන ගස්සන්න පුළුවන් කියලා දැනගෙන හිටියා. හැබැයි මේ අලුතෙන් බිහි වෙන මේ ව්‍යාපාරය හීලා කරගන්න බැරි, ධන ගස්සන්න බැරි, බය කරන්න බැරි ව්‍යාපාරකයන් නිසා මේ ව්‍යාපාරේ වර්ධනය ධනවාදයේ මල්ලගම සයින්පෝන් කරනවා කියලා ධනපති පන්තිය මුලදීම තේරුම් ගත්තා. නිසා ධනපති පන්ති කල්පනා කරා නියපොත්තෙන් කඩන වැඩේ පොරෙන් කපන්න තියන්න ඕනේ නිසා මේක පටන් ගන්නකොටම මර්ධනය කරන්න කියලා තීන්දුවක් ගත්තා. නිසා තමයි 1965 පක්ෂ පටන් ගත්තා. 1969 වෙනකොටම ජනතා විමුක්ති කොටේ මර්ධනය ඉන්න පටන් ගත්තා. අපිට අවලාද ගන්න පටන් ගත්තා. ජනතා විමුක්ති කොටේ අවලාද ගහලා පටන් ගත්තේ 1969. දැනුත් ගහනවා විවිධ අවලාද.
69 කිව්ව මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ 100යි එකමනක් කියලා කිව්වා. කිව්වෙත් කොමියුනිස්ට් පක්ෂය ඇත්ත පත්‍රේ. 100යි එකමනක් 100යි කාර්යෝ කියලා කිව්වා. එම අවලාද ගහමින් තමයි ආවේ. එතනින් නතර වෙන්නේ නැතුව රාජ්‍ය මර්ධනය අපි පිටිපස්සේ හඹාගෙන ආවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒ මර්ධනය නොසලකා ජනතාව ඒකරාශී සඳහා වැඩ කරමින් ගියා. පත්‍රාච්චු ගැහුවා. දේශපාලන සාකච්ඡා තිබ්බා. ඔබ කවුරුත් දන්නෝ ප්‍රසිද්ධ පන්තිපාව ඒ කාලේ. අපේ රටේ දේශපාලන ව්‍යාපාර අතර දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන තරුණ තරුණියන්ට සම්බන්ධ වෙන ජනතාවට දේශපාලන පිළිබඳ අධ්‍යාපනයක් ලබා දෙන එකම දේශපාලන පක්ෂය ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි එකතු කරගන්නේ පිටිපස්සෙන් යන අනුගාමිකයෝ නෙවෙයි. අපි එකතු කරගන්නේ වහල්ලු නෙවෙයි. අපි එකතු කරගන්නේ මොකක් හරි පුද්ගලික අරමුණකට ආණ්ඩුවක් ආවම රස්සාවක් දෙන්නම් ආණ්ඩුව මුසස් වීමක් දෙන්න කියලා පටු අරමුණකට එකතු කරනා නෙවෙයි. අපිත් එක්ක එකතු වෙන්නේ එහෙමයි නෙවෙයි. අපිත් එක්ක එකතු වෙන්නේ අපි එකතු කරගන්නේ අපි එකතු කරගත්තේ දේශපාලන අවබෝධයේ තියෙන සමාජයේ තේරුම් ගන්න පුළුවන් සමාජය විග්‍රහ කරගන්න පුළුවන් සහ මේ සමාජයේ වැරදි කියලා තේරුම් අරගෙන මේක වෙනස් කිරීම සඳහා කැමැත්ත ධෛර්යය තියෙන මිනිස්සු තමයි අපි එකතු කරේ අපි හැදුවේ එහෙමයි. අපි මේ වැඩේ කරමින් ගියා. පොත්පත් අච්චු ගෙවුවා. අපි රැස්වීම තිබ්බා. ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි ප්‍රසිද්ධ රැස්වීම තිබ්බේ 1970 අගෝස්තු මාසේ 10 වෙනිදා කොළඹ හයිඩ් පාක් එකේ. අපි ප්‍රසිද්ධ වැඩ කරමින් ගියා. රහසක තිබ්බක් නෙවෙයි. 1970 අගෝස්තු මාසේ 10 වෙනිදා හයිඩ් පාක් තිබ්බ රැස්වීමට විශාල තරුණ ජනගහනයක් ආවා. විශාල ප්‍රමාණයක් ආවා. ආව විතරක් නෙවෙයි උන් මහා කැපවීමෙන් හිටියා පක්ෂෙත් එක්ක. රෝණ විජය සහෝදර කතා කරලා තමයි කතා අවසානයේ වේදිකාවේ වාඩි වෙලා ඉල්ලීමක් කරා ආපු අයගෙන් මේ පක්ෂ හදන්න ආධාර වුණ මුදල් වුණ නිසා අපිට මේ පක්ෂ හදන්න ආධාර උපකරන්න කියලා. ආධාර උපකාර කරන්න කියලා. ධනපති පන්ති බය වුණා ඒක දැකලා මොකද්ද? ඒ සල්ලි ඉල්ලුවම සමහරු තමන් අතේ තිබිච්ච මුදලක් තිබුණා මුදල පරිත්‍යාග කරා. සමහරට ලොකු මුදලක් නොතිබිච්ච බොහෝ විට ගත්තොත් තරුණ පරපුර තරුණයා තමන්ගේ අතේ තිබිච්ච ඔරලෝසුව ගලවලා වේදිකාවට දුන්නා. සමහර තරුණයන් තමන්ගේ කරාබු කුට්ටම ගලවලා දුන්නා. රත්තරන් මාළේ ගලවලා දුන්නා. පක්ෂ හදන්න ආධාර ඉල්ලුවම ඔරලෝසුව ගලවලා දෙන්න කරාබු කුට්ටම චේන් එක ගලවලා දෙන්න තරමටම වුන් තුල විශාල විශ්වාසයක් නිර්මාණය වුණා. දැන් මේ අපි ඉන්න කාලේ වගේ 1970 කියන්නේ මීට වඩා දේපල අඩු කාලයක්. කරාබු කුට්ටම හුඟක් වටිනවා ඒ කාලේ. චේන් එකක් හැමෝගෙම බෙල්ලේ නැහැ ඒ කාලේ. ඔරලෝසුව හැමෝගෙම අතේ තිබුණ නැහැ ඒ කාලේ. ඒ වගේ වෙලාවක තරුණයෙක් තමන්ගේ ඔරලෝසුව ගලවලා දෙනවා නම් වේදිකාවට තරුණයෙක් තමන්ගේ රත්තරන් මාළයව කරාබු කුට්ටම දෙනවා නම් ධනපති පන්ති බයටපත් වුණා මේ නිර්මාණ ව්‍යාපාරය තා බරපතලයි. එනිසා මොකද කරේ ධනපති පන්ති කල්පනා කරා මේක මර්ධනය කරන්න ඕන කියලා. අගෝස්තු මාසේ 10 වෙනිදා රැස්වීම තියෙනවා. දවස් දෙකකට පස්සේ අගෝස්තු මාසේ 12 වෙනිදා එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර රාජ්කුමාර් රත්නවේල් මහත්තයා නිවේදනයක් නිකුත් කරා ඉංග්‍රීසි භාෂාවෙන් සිළුම් පත්‍රවල මේක පළ වුණා. මොකද්ද? ඒ නිවේදනයෙන් කිව්වා රටේ හිසෝසුමින් සිටින චේ ගෙවෙරා ව්‍යාපාරය. ඒක ලැබෙට කොයි චේ ගෙවෙරා කාර්යවල. දන්නේ නැතුව. රටේ හිසෝසුමින් සිටින චේ ගෙවෙරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ මූලික හතුරාය එය හඹා ගොස් මුලිනු පුටා දැමිය යුතුය කියලා නිවේදනයක් ගැව්වා. අපිට ප්‍රශ්නයක් ආව මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනකොට කිසිම නීති විරෝධී වැඩක් කරලා තිබුණේ නැහැ. අපි ජනතාව සංවිධානය කරනවා. ඒක නීත්‍යානුකූලයි. අපි රැස්වීම තියෙනවා. නීත්‍යානුකූලයි. අපි අපේ මතයක් කියනවා. ඒක නීත්‍යානුකූලයි. අපි පොත්පත් අච්චු ගන්නවා. නීත්‍යානුකූලයි. අපට පරම අයිතියක් තියෙනවා. ජනතාව සංවිධානය කරලා ඔවුන්ට මතයක් කියා දෙලා අපේ මතයට උන් සංවිධානය කරගන්න. අපි ඒ කාර්ය කරමින් යනකොට ධනපති ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා නිවේදනය නිකුත් කරමින් ඉන්න මොකද්ද? මේ ව්‍යාපාරයේ ආණ්ඩුවේ අංක එකේ මූලික හතුරාය ඒක හරිනේ. ඒ සම්බන්ධ අපිට ගැටලුවක් නැහැ. අපි හතුර තමයි. හැබැයි හඹා ගොස් මුලින් උපුටා දෙමු කියලා නිවේදන ගන්නවා. එතන තමයි ගැටලුව මතුනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිවේදනය ගාව විතරක් නෙවෙයි හඹාගෙන ගිහිල්ලා මුලින් උපුටා දාන්න සැලසුම් සකස් කරමින් හිටියා. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රසිද්ධිය දේශපාලන කිරීම විශාල අමාරුවක් නිර්මාණය වුණා. අපි 1970 අගෝස්තු මාසෙ ඉඳලා 71 පෙබරවාරි මාසේ අග දක්වා රැස්වීම මාලාවක් කරගෙන ගියා. නමුත් ඒක කරන්න බැරුණා. මෙන්න මේ මහා දෙවන්ත ධනේශ්වර මර්ධනෙත් එක තමයි ජනතා විමුක්ති පෙරමුණ එදා තිබිච්ච දේශපාලන වටපිටාවත් එක තීන්දුවක් ගන්නෙ. අපිව විනාශ කරන්න සතුරු එනවා නම් අපිට නිකම් මියන්න පුළුවන් කමක් නැහැ. නිසා එමුණුත් අපි සටන් කරලා මැරෙන්න ඕන. නිසා අපි අපේ ආත්ම ආරක්ෂාවට ආයුධ එකතු කරන්න ඕන කියලා තීන්දුවක් ගත්තා. එදා ලෝකයේම දේශපාලන වටපිටාවකුත් තිබ්බා. ලෝකේ පුරාම සන්නද්ධකල පැතිරෙමින් තිබුණා. සමාජවාදී සෝවියට් දේශයක් තිබුණා. සමාජවාදී කඳවුරක් තිබ්බා.
ඒ නිසා සන්නද්ධ වුණා. ඊට පස්සේ 1971 අප්‍රේල් මාසේ අරගලය නිර්මාණය වුණා. 1971 අප්‍රේල් අරගලය කියලා කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. අපට දේශපාලනය කිරීමට ධනපති පන්තිය බාධා කරනකොට අපේ පක්ෂය මර්ධනය කරනකොට අන්නේ මර්ධනට එරෙහිව ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කරපු අරගලයක් තමයි 1971 අරගලය. එදා විප්ලවීය තත්ත්වයක් තිබුණේ නැහැ. අරබුදයක් සමාජයේ තිබුණා. නමුත් විප්ලවීය තත්ත්වයක් තිබුණේ නැහැ. සමාජ වෙනස් කරන තත්ත්වයක් නෙවෙයි තිබුණේ වෙලාවේ. ඒ නිසා ඒ අරගලය බලය ඇල්ලීමට වඩා ධනවාදයෙන් අප මර්ධනයට එරෙහිව තමන්ගේ ප්‍රතිචාරය අවුල් සන්නද්ධව දැක්වූ අරගලයක් තමයි මේක තේරුම් ගත යුතු තියෙන්නේ. ඒ අරගලයේදී අපේ සහෝදරු 10000ක් විතර මිය ගියා සටන් කරලා 20000ක් විතර ගත වුණා. අපි මේ සමරන්නේ අන්නේ අරගලේ. ඒ අරගලේ විශේෂය මොකක්ද? ඒ අරගලේ තමයි අපේ ලංකාවේ ධනවාදය තුළ නිර්මාණය වෙච්ච පළමු සන්නද්ධ නැගිටීම, පළමු අවිගත් නැගිටීම තමයි 1971 අරගලය ලංකාවේ ධනපති ඉතිහාසය ඇතුළේ වෙච්ච. ඒ වගේම අනික තමයි අපේ රටේ ඒ අරගලෙන් තමයි පෙන්වුවේ තරුණ පරපුර කොතරම් සටන්කාමීද කියන එක පෙන්වුවේ ඒකෙන්. මොකද පරණ මේ ව්‍යාපාරයේ මතයක් පතුරලා තිබ්බා ලංකාවේ මිනිස්සුත් එක්ක විප්ලව කරන්න බෑ. ලංකාවේ මිනිස්සුත් එක්ක සටන් කරන්න බෑ. ඔයගේ මත පතුරලා තිබ්බා. සමාජය හිතන් හිටියා අපි හැමදාම වහල්ලුවගේ ජීවත් වෙන්න ඕන. ප්‍රභූන්ට දන ගහලා ඉන්න ඕන. ධනපති පන්තිර පාලක පන්තිර යටත් වෙලා ඉන්න ඕන කියන මතයක් තමයි සමාජෙත් තිබ්බේ. සටන් කරන්න පුළුවන් ය, සටන් කරන්න ඕන අය, කැපකිරීම කරන්න පුළුවන් කියන අදහසක් තිබුණේ නැහැ. තමන්ගේ කැමැත්තෙන් වහල්භාවය තෝරගෙන හිටියේ. තමන්ගේ කැමැත්තෙන් නිවටකම තෝරගෙන හිටියේ. නමුත් ඒ වගේ වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ සමත් වුණා. තරුණ පෙළ සංවිධානය කරලා අසාධාරණට එරෙහිව අයුක්තයට එරෙහිව සටන් කරන බලවේගයක් කොට පෙන්වන නිසා අපේ රටේ තරුණයා අයුක්තයට එරෙහිව අවි රැගෙන අවිදරා සටන් නැදීමට සූදානම් පරපුරක් කියන එක ඔප්පු කළ පෙන්වුවේ 1971. අදත් අපේ රටේ තරුණයන්ට තියෙන ගෞරවය, අදත් ජනතා විමුක්ති පෙරමුණට තියෙන ගෞරවය, ඒ වෙනස පෙන්වුවේ අපි. ඒ විතරක් නෙවෙයි අනික් වෙනස මොකද්ද? ඕන් සටන් කරපු අරමුණ දිහා බලන්න. ධනවාදය හදන්නේ ධනවාදය තුල කාවද? ධනවාදය ඇතුලේ හදන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු. තනියම ජීවත් වෙන හදන මිනිස්සු. අනුන්ට උදව් කරන්නේ නැති මිනිස්සු. Tamanට ලාභයක් නැත්නම් කිසිවක් නොකරන මිනිස්සු. ප්‍රතිලාභ වලින් තොරව කිසිවක් හිතන්නේ නැති මිනිස්සු. අතිශය පටු ආත්මාර්ථකාමී මිනිස්සු ධනවාදය තුල හදන්නේ. අපි අත්දකින්නේ ඒක නෙවෙයි. අපි බස් එකේ යද්දී අත්දකින්නේ ඒක. පාර යනකොට අත්දකින්නේ ඒක. ජීවත් වෙද්දී අත්දකින්නේ ඒක. ඡන්දයක් කිට්ටුනම අත්දකින්නේ ඒක. පටු ආත්මාර්ථකාමී තමන්ට ප්‍රතිලාභ ලැබෙනවා නම් මිස කිසිවක් නොකරන අඩු ගානේ ස්තුති වල කියලාවත් අහගන්න තමයි මොකක්ද උදව්වක් කරන්නේ. එහෙම සමාජයක් හදලා තියෙනවා. හැබැයි එවැනි සමාජයක් ඇතුලේ එවැනි මිනිස්සු හදපු තැනක තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ආත්මාර්ථකාමීත්වයෙන් තොරව පොදු අරමුණක් වෙනුවෙන් සමාජය වෙනුවෙන් සමාජ ක්‍රමයක් වෙනුවෙන් ජනතාවක් වෙනුවෙන් රටක් වෙනුවෙන් තමන් සතු තියෙන අගනාම් වස්තු ජීවිතය පවා පුද කළ හැකිය කියන පාඩම ලංකාවට ගෙන්නුවේ 1971 අරගෙන. එහෙම වෙනස් හදන්න පුළුවන් කියලා ඔප්පු කරේ ජනතා විමුක්ති පෙරමුණ. අදත් පුදුමයටපත් වෙන ධනපති පන්ති එකයි. අපිට මතකයි අපි ඒ කාලේ පාසල් යන ළමයි රේඩියෝ අපි අහනවා ධනපති පන්ති ඇමතිවරු මොනවද කිව්වේ? ඕන් නැත්තරම හිතාගත්තා උන්ට හිතා ගන්න බැරුණා මේ වගේ ආත්මාර්ථකාමීන් ඉන්න රටක කොහොමද තරුණයෙක් ඇවිල්ලා පොදු අරමුණක් වෙනුවෙන් අවියත් කරන් සන්නද්ධ හමුදා පොලිස් එක්සලට සටන් කරන්න කියලා. ඒ නිසා ඕන් කිව්වා මේ තරුණයා සටනට ගියේ පෙති බීලයි කියලා. මේ තරුණයා සටනට ගියේ මත්ද්‍රව්‍ය අරගෙන කියලා. මේ තරුණයා සටනට ගියේ නොමග ගිහිල්ලා කියලා කිව්වේ. මොකද උන්ට හිතා ගන්න බෑ සිහි බුද්ධිය තියෙන කෙනෙක් මෙහෙම සටන් කරයිද කියලා ධනවාදී උන්ට හිතන්න උගන්න ප්‍රොග්‍රෑමේ. නමුත් අපි හොඳටම දන්නවා 1971 අරගලේ සටන් වෙච්ච හැම කෙනාම ඊටම හොඳ සිහි බුද්ධිය තිබිච්ච අවබෝධය තිබිච්ච සමාජ ගැන දන්න උගත්කම තිබිච්ච හොඳ පරපුරක් 1971 අරගලෙන් පස්සේ ලංකාවට ආව විදේශ නිරීක්ෂණ කණ්ඩායම් ගණනාවක් මේ අරගලේ හොයන්න අධ්‍යයනය කරන්න. ඒ ආප්‍රික කණ්ඩායමකින් කියලා තිබුණා ඕන් ලෝකේ බොහෝ රටවලට ගියා මේ වගේ අරගල වලින් පස්සේ තත්ත්වයන් විශ්ලේෂණ කරන්න. ඕන්ට ලෝකේ හම්බෙච්ච බුද්ධිමත්ම කරලි කරවන්න හම්බුනේ අපිට ඕන්ට ලංකාවේදී කියලා තමයි ඕන් කියන දුමුන නිසා 1971 අරගලේ සටන් කරපු හැමදෙනා ඊටාම දැනුමක් සහිතව සටන් කරපු අය ජනතා විමුක්ති පෙරමුණ සමත් වෙලා තිබුණට දැනුම දෙන්නයි ඕන්ට විශ්වාසය දෙන්නයි ආත්මාර්ථයෙන් තොරව සටන් කරන්නයි උගන්වන්නේ. අපේ සමාජයේ තියෙන ලොකුම ඛේදවාචකේ අදත් මේක මොකද්ද ආත්මාර්ථකාමීත්වය අතිශය වැඩි වෙලා තියෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒක වෙනස් කරලා ඊට වඩා වෙනස් විදිහේ මිනිස්සු හදන බල ඔප්පු කරා. තවමත් එවැනි මිනිස්සු අපි හදමින් තියෙනවා. බදක් දන්නවා අපේ පක්ෂයේ පූර්ණ කාල වැඩ කරන සහෝදරයෝ ඉන්නේ.
අපි මොකද දෙන්නේ පූර්ණ කාලික අපි දිසා සහෝදර පූර්ණ කාලික මේ සහෝදර දෙන්න පූර්ණ කාලික මම පූර්ණ කාලික ඒ කියන්නේ මොකද්ද අපි රැකියාවක් කරන්නේ නැතුව ආදායම් මාර්ග හොයන්නේ නැතුව අපේ කාර්ය දේශපාලන බඩපත් කරගෙන වෘත්ති විප්ලවයන් වැඩ කරනවා ලංකාවට වෘත්තීය විප්ලවවාදියා පූර්ණ කාලීනව සමාජවාදී වෙනුවෙන් කැප කරන්න පුළුවන් මිනිහා හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ අනුගතොත් එම ලංකාවේ පළවෙනි වෘත්තීය විප්ලවවාදියා අපේ පක්ෂ නිර්මාතෘ රෝවණ විජේවීර සහෝදරයා තමයි පළවෙනි වෘත්තීය විප්ලවවාදී. අපට අදත් මේ රැකියාව නොකර ආදායම් නොලබා වරප්‍රසාද නැතුව ජනතාව වෙනුවෙන් කැපලා ඉන්න පුළුවන් වෙලා තින්නේ රෝවණ සහෝදරයාගේ 1971 පරපුරට ලැබිච්ච ආදර්ශය. එම පක්ෂ හදන්න බෑ හැමෝටම. එම පක්ෂ හැමතැනම නැහැ. එහෙම පක්ෂ දැන් ලෝකෙත් නැහැ. එහෙම තියෙන හොඳම පක්ෂය තියෙන්නේ ලංකාවේ. ඒක තමයි ඔබේ අපේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ඒ පක්ෂයට ඕන කරන ධෛර්යය අපට ගෙන දුන්නේ ආදර්ශය දුන්නේ 1971 අරගලේ දීපුදු අපේ සහෝදරයෝ. ඒකයි මේ පක්ෂේ තියෙන වැදගත්කම තියෙන්නේ. ඒ නිසා ඒ පක්ෂයේ අපේ සහෝදරයෝ ඊටාම සටන්ගාමී සහෝදරයෝ වුණා. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව අරගල කරපු අය වුණා. පොදු අරමුණක් වෙනුවෙන් සටන් ගන්න පුළුවන් කියලා ඔප්පු කරා. අපේ සහෝදරයෝ පොදු අරමුණක් වෙනුවෙන් සමාජවාදී වෙනුවෙන් තමන්ගේ දැනුම කැප කරා, තමන්ගේ කාලය කැප කරා, තමන්ගේ ධනය කැප කරා. අවසානයේ මිනිහෙක් එකවරක් විතරක් ලැබෙන මිනිසාගේ අති උතුම් වස්තුවේ සලකන ජීවිතේ පවත් දෙවරක් නොසලකා කැප කරා. පාලකයන් නිසා දනින් වැටුන්නේ නැහැ. පාලකයන් නිසා දනින් වැටලා ජීවිතේ යැද්දේ නැහැ. ඕනි තම ධෛර්යයෙන් තමන්ගේ අරමුණ වෙනුවෙන් දීපිදුවා. අපිට ඒ වගේ දහස් ගණක් ඉන්නෝ. ඒ දහස් ගණ අතරින් අපි දන්න නම් අපිට මතක් වෙන නම් කීපයක් තියෙනවා. මම එකක් දෙකක් කියන ඔබට තේරුම් ගන්න. අපි දන්නවා මුල් කාලේදී රෝහණ සහෝදරත් එක්කට වැඩ කරපු කිරින්ද ගොවිපොළේකට ජීවත් වෙච්ච සහෝදරෙක් හිටියා කමලබන්දු කියලා. දොඩංගොඩ ගෙවල් ගාල්ලේ දොඩංගොඩ. කමලබන්දු සහෝදරයා බද්දගම් පොලිසියෙන් අල්ලගෙන ගාල්ලේ බද්දගම් පොලිසියෙන් අතට අරගෙන වද දීලා විදුලියෙන් දෙව කපන කීයතකින් කෑලි කපලා මරා දාදිත් කමලබන්දු සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා කියලා මරණ තරම් ධෛර්යයක් තිබුණා කමලබන්දු සහෝදරයා. අදත් අපි ගෞරවයෙන් සලකනවා. ඒ වගේම තමයි අනුරාධපුරේ නොච්චියාගමේ රත්නායකල සහෝදරෙක්. එයා වල්ලගලා ගහලා වද දීලා බාගට මරලා ජීප් එකේ බොනට් එකේ බැඳලා ඇදගෙන ගිහිල්ලා මරා දාන වෙලාවෙත් ඔව් ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච ගීතය දුබල හඬෙන් උනත් ගීතය මුණුමින් තමයි තමන්ගේ අවසන් උස්මෙල්වි මැරුණේ. පක්ෂ සින්දුව කියලා මැරිච්ච සහෝදරෙක් තමයි නොච්චියාගම රත්නායක සහෝදරයා. එම ධෛර්යයක් වෙන්නේ. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ඔබේ පළාතේ හිටියා අපේ සහෝදරෙක් සිසිර වේරකෝන් කියලා තෙල්දෙනි. සිසිර වේරකෝන් සහෝදරයා අත්තන්ට අරගෙන නත්තරම් පොත පාලමුඩට නග්ගලා පාලමුඩ ඉඳද්දී වෙඩි තිබ්බා ගඟට වැටෙන්න මහවැලි ගඟට වැටෙන්න වැටෙද්දිත් ජනතා විමුක්තිය ජයවා කියන ගඟට වැටෙන්න තරම් ධෛර්යයක් ඒ සහෝදර ගාව තිබ්බා. ඒ වගේම හිටියා සනි ආර්ය තිලක සහෝදරෙක් හිටියා සනි ආර්ය තිලක. ඔව් හම්මන්තර දිස්ත්‍රික්කයේ සහෝදරෙක් වැඩ කරේ බලංගොඩ පොලිසියෙන් අත්තරට අරගෙන ගහලා පුච්චලා බොනට් එකේ දිගා කරවලා මරා දාන මොහොතේ ඔව් ඇල්ලේ පොළගේ සටන් පාටයක් දේශප්‍රිය සටන් පාටයක් කියලා තමයි තමන්ගේ අවසන් හුස්ම හෙරලා තියෙන්නේ. ඒ වගේ මනම්පේරි සහෝදරිය අත්තරට අරගෙන කාන්තාවට දෙන්න පුළුවන් උපරිම පද බන්ධන දීලා දූෂණය කරලා නිර්වත් කරලා මහා මග අරගෙන ගිහලා වෙඩි තියලා මැරුවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ වචනයක්වත් කියන්නේ නැතුව කතා කරන්නේ නැතුව ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් හයියක් මනම්පේරි සහෝදරියට තිබුණා. ඒ වගේ සහෝදරයෝ දහස් ගණක් හිටියා. මං නම් දෙක තුනක් කිව්වේ. අපි එහෙම පක්ෂයක්. අපි නිකන් සති දෙකක් හිරේ ඉන්නකොට දණින් මැටෙන අඬා වැළපෙන අප ඉල්ලන නේද උපවාස කරන අප ඉල්ලා උපවාස කරන දරුවන්වත් දෙකුණන් කන જાතියේ පක්ෂයක් නෙවෙයි. එහෙම නායකයෝ අපි ගාව හිටියෙත් නැහැ. අපි ගාව එහෙම හිටින්නත් නැහැ. අපේ පක්ෂය මොකද්ද? අපේ පක්ෂය ඔප්පු කරලා තියෙනවා අපි කරන සටන වෙනුවෙන් හොඳ අරමුණක් වෙනින් මේ සටන කරන්නේ. ඒ වෙනුවෙන් අපිට කැප කරන්න පුළුවන්. අපිට මහන්සි වෙන්න පුළුවන්. අපිට ඒ සඳහා ඉරේකවල් තෝරගන්න පුළුවන්. ඒ සඳහා අපෙන් ඉල්ලන්නේ ජීවිත නම් ඔව් සමාජවාදය වෙනුවෙන් ජනතාවගේ නිදහස වෙනුවෙන් අපෙන් ඉල්ලන්නේ ජීවිත නම් ජීවිතව පූජා කිරීමට අපට පුළුවන් කියන එක භාවිතාවෙන් ඔප්පු කරපු පක්ෂ ජනතාවෙන් පුරුණ බොරු වචන නෙවෙයි භාවිතාවෙන් ඔප්පු කරා. ඒකට කිට්ටු වෙන්න අපේ කාටවත් බෑ. අපෙල් අරගල වීරයන් සැබෑ වීරයන් බවට පත් වෙන එක නිසා නිකම් බොල් මිනිස්සු කෑ ගැහුවට ඕන කෙනෙකුට නිකන් කෑ ගන්න පුළුවන් එළියෙන් දෙක නම් අපි හොඳ දේශ ප්‍රේමීන් අපි අධිරාජ්‍ය විරෝධීන්
අධිරාජ්‍යවාදී අල්ල පරසක් වල ගහන්න කතා කරන්න පුළුවන්. වේදිකාවල පැලෙන කෑ ගන්න පුළුවන්. හැබැයි සති දෙකක් හිරේ ඉන්නකොට කකුල් පණ නැත්තම් සති දෙකක් හිරේ ඉන්නකොට කඩාගෙන වැටෙනවා නම් ඒ මිනිස්සු නිකන් බොරු කයිවාරු කාරු විතරයි. 1971 අරගලේ අපේ සහෝදරු ඊට පස්සේ සටන් කරපු අපේ සහෝදරු අදත් අපිත් එක්කෙන් ධෛර්යයෙන් ඉන්න මේ සිළු සහෝදරු එවැනි බියසුල්ලන් නෙවෙයි නිවිටින් නෙවෙයි තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දුෂ්කරතාවයකට මුහුණ දීලා තමන්ගේ අරමුණ ජයග්‍රහණ කරන්නට නොසලී පෙරට යන්න පුළුවන් කියලා භාවිතයෙන් ඔප්පු කරපු කෙනුත් ඔප්පු කරමින් ඉන්න අය ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ ඒකයි. එනිසා සහෝදරුනි අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ අපේ සමාජයට විශාල බලපෑමක් කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයට දෙවන්ත ආලෝකයක් ලබා දුන්නේ, දෙවන්ත ආදර්ශයක් ලබා දුන්නේ, දෙවන්ත මඟ පෙන්වීමක් ලබා දුන්නේ අපේ සමාජයට ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කුමක්ද කියන එක හරියටම පෙන්වුවේ 1971 අරගලයත් ඒකෙදි දීපු දුවය. එනිසා 1971 අරගලයට මහා දෙවන්ත වටිනාකමක් තියෙනවා. වීරත්වයක් තියෙනවා. එනිසා තමයි අරගලෙන් පැනලා ගියපු හාදයෝ අරගලේ පාවා දීපු හාදයෝ දැන් පැත්තකටලා නිකන් එක රස්සාවල් කරගෙන හාදයෝ පවා අප්‍රේල් මාසෙ කිට්ටුනාම හරි නැත් කාලට හරි තමන් අරගලේ කොටස්කාරයෝ කියලා පත්‍රවල ලිපි ලියන. දැන් අපිට නිතර හම්බෙනවනේ ඔය ජාතික පත්‍රවල අර පොඩි පත්‍ර කෑල්ලක් එනවනේ. ඒක අපිට හම්බෙන ওই ජාතික කට්ටිය. අරගලෙන් පලා ගිහිල්ලා දැන් අවුරුදු 46ක් තිස්සේ ජීවත් වෙනවා මොකක්වත් කරලා නැහැ. දැනුත් කියන්න තියෙන මොකද්ද? මම ඇත්තේ අරගලේ අහවල් දිස්ත්‍රික්කයේ මන් නායකයා. අහවල් සටනේ පෙරමුණේ හිටියේ මම. අහවල් සටන කරේ මගේ නායකත්වයෙන්. අපි හිරේ හිටියේ මෙහෙම. කියන්නේ අවුරුදු 46කට කලින් කරපු දේ කියනවා මිසක් 46ක් තිස්සේ කරපු කිසිවක් කියන්න බැරි මිනිස්සු ටිකක් අපේ සමාජයේ ඉන්නවා. ඒ අයගේ ජීවිතේට අදත් ආලෝකයක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ජනතා විමුක්තියෙන් පලා ගියත් 1971 අරගලට ද්‍රෝහී වුණත් 71 අරගලේ තමන්ගේ කොටස ගැන පම්පූර් ගහILLෙන් තමයි යමක් කරන්න පුළුවන් වෙලා තියෙන නිසා 1971 අරගලේ තරම්ම ප්‍රබල අරගලයක්. එතරම් වීරත්වයෙන් පිරිච්ච අරගලයක්. සතුරන්ට පවයි වීරත්වයෙන් පොඩ්ඩක් හොරා ගන්න බල කරපු අරගලයක්. ඒ නිසා 1971 කියන්නේ ධනවාදය තුල අපේ රටේ ඊටම සුවිශේෂී අරගලයක් කියලා අපි කවුරුත්. 1971 අරගලේ සටන අපත ගියේ නැහැ. අපි දන්නවා අරගලේ ජයග්‍රහණ කළේ නැහැ. ඒ අරගලේ ජයග්‍රහණ කරන්න පුළුවන් මට්ටමක නෙවෙයි තිබුණේ. ජනතා විමුක්තියට අවුරුදු 6යි. 1965 පටන් ගත්ත 71 මරණයට මුහුණ දෙනවා. අවුරුදු 6ක ලදරු දේශපාලන ව්‍යාපාරයක්. එනිසා ඒ අරගලේ පරාජයටපත්. හැබැයි අරගලේ පරාජයටපත් වුණාට අරගලේ කළ බලපෑම සමාජයට තිබ්බා. එකක් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ දෙවන උපත නිර්මාණය වෙන්නේ 1971 අරගලෙත් එක්ක. 1971කට කලින් අපි ඉතාල ලදරු පක්ෂ ගොඩනගමින් හිටියා. අත්හැබැලීම් ගොඩක් කරමින් හිටියා. පක්ෂ තුල කල්ලි කණ්ඩායම් තිබුණා. මතභේද තිබුණා. සමහර විට න්‍යායක ගැටලු තිබුණා. මේ සියල්ල නිරවුල් කරන්න පුළුවන් වුණේ අපිට 1971 පස්සේ හිරගවල් ඇතුලේ. 71 පස්සේ හිරගවල් වලට ගියපු සහෝදරු රෝන් සහෝදරය ඇතුළු කණ්ඩායම සමීක්ෂණ කරලා පරීක්ෂණ කරලා අධ්‍යයන කරලා අධ්‍යාපනය ලැබලා අපේ පක්ෂයේ තිබිච්ච අඩුපාඩුකම් නිවැරදි කරලා සංවිධාන ප්‍රතිපත්ති නිවැරදි කරලා කල්ලි කණ්ඩායම ඉවත් කරලා ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂයක් බවට ජනතා විමුක්තිය පත් කරන්නේ 1971 පස්සේ. ව්‍යවස්ථාපිත පක්ෂ බවට පත් කරන 71 පස්සේ නිසා අපිට එක පැත්තෙන් කියන්න පුළුවන් ජනතා විමුක්තියනේ දෙවන උපත 1971 කියලා. ඒ අපේ පැත්තෙන් ගත්තා. ඊට අමතරව සමාජ පැත්තෙන් ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ විසින් 71 අරගලේ විසින් සමාජයට ලබා දීපු දේවල් ගොඩක් තියෙනවා. ඔබ කවුරුත් දන්නවා 1972 එදා තිබිච්ච සමගිරුණු ආණ්ඩුව 72 හදුව ව්‍යවස්ථාව 71 අප්‍රේල් අරගලේ සිද්ධ වෙනවා. සමගි පෙරමුණු ආණ්ඩුව 72 දී අලුත් ව්‍යවස්ථාවක් හදනවා ජනරජ ව්‍යවස්ථාව කියලා. ඒ ව්‍යවස්ථාව හදන බලකලේ මොකද්ද උන්ට 1971 අරගලේ බලකලා. ඒ ව්‍යවස්ථාවෙන් උන් මහරජන සමග තිබිච්ච සම්බන්ධය අයින් කර දානවා. නැත්තම් 1972 වෙනකම්ම ලංකාවේ දේශපාලන ප්‍රධානියා ලංකාවේ අගමැති නෙවෙයි බ්‍රිතාන්‍ය මහරජනේ. අපට උඩින් බ්‍රිතාන්‍ය කිරීටය තිබ්බා. ඕන් තමයි අපි අයිතිකාරව බවට පත්වලා හිටියේ. අපට තිබුණේ දිගේලි කරපු නිදහසක් ගැට ගහලා තිබ්බේ අපිව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට. 1971 අරගලයේ අභියෝග කරේ ඒකට. ඒ නිසා 1972 අලුත් ව්‍යවස්ථාව හදනකොට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වෙන්න ආණ්ඩුව සිද්ධ වෙන නිසා ලංකාව බ්‍රිතාන්‍යත් සමග තිබිච්ච බැඳීම් අවසාන වශයෙන් බින්දම්මා නම් ඒ බින්දීමට 1971 අරගලය දැවැන්ත දායකත්වයක් සැපයුවා නිසා ඒක අධිරාජ්‍ය විරෝධී අරගලයක් නම් අධිරාජ්‍ය විරෝධී අරගලේ කිසියම් ජයග්‍රහණයක් ලබන්න
71 අරගලේ සමත් වුණා කියලා අපි දකිනවා. ඊට අමතරව සිද්ධ වෙච්ච තව දෙයක් තියෙනවා මොකද්ද? ඔබ දන්නවා ඒ සමගි පෙරමුණු ආණ්ඩුවම 1975 දී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් ඇති කළා. ඇයි ඒක කළේ? ඒක ලංකාවේ ඉඩම් තිබුණේ මහා දැවැන්ත ධන කුවරයන්ට සහ රම්පම් වතු සුද්දන්ට අයිති වතු තිබුණේ. තේ වතු, රබර් වතු විශේෂයෙන් මේ මහනුවර ප්‍රදේශයේ ඒ වගේම මේ මාතලේ ප්‍රදේශයේ මේ වතු විශාල ප්‍රමාණයක් තිබුණා. මෙරටේ ජනතාවට බින් අඟලක් නැතුව තියෙනකොට සුද්දෝ රම්පම් වතුකාරෝ අපේ රටේ ඉඩම් අල්ලගෙන අක්කර දහස් ගණන් වල වතු අරගෙන ගියා. බලවකාරයෝ වතු පවත්තන් හිටියා. 1971 අරගලෙන් පස්සේ මේ අරගලයට හේතු හොයන්න විවිධ කණ්ඩායම් ආවා. ලෝක බැංකුවට සම්බන්ධ කෙනෙක් ආව ලංකාවට ඩඩ්ලි ෂියස් කියලා. ඔවුන් සමීක්ෂණයක් කරා මේ අරගලට සම්බන්ධයි පිළිබඳව මේ අරගලට එන හේතුව මොකක්ද කියලා. ඔවුන් දැක්කා මෙයා ගොඩාක් ගම්බදෙන් ආපු තරුණයෝ. ගම්බද විශාල ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. ගම්බද විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. රැකියාව ප්‍රශ්න තියෙන නිසා වහාම සමාජයේ ප්‍රතිසංස්කරණයක් කළේ නැත්නම් නැවත මෙවැනි නැගිටීම් ඇති වෙන්න පුළුවන් කියලා උන් ආණ්ඩුවට අනුදුරුවෙන් ගෙවුවා. ඒක ප්‍රතිඵලයක් තමයි ආණ්ඩුව තීන්දුව කරා මොකද්ද 1975 දී ඉඩම් ප්‍රතිසංස්කරණයක් ගෙනල්ලා සුද්දන් සතුටු වෙච්ච වතු ඔක්කොම පවරගත් ආණ්ඩුවට ඊළඟට සීමා හැදුවා මොකද්ද එක පුද්ගලයෙකුට තබාගත් ඉඩම් ප්‍රමාණය අක්කර 50ට සීමා කරලා ඉතුරු ඉඩම් ආණ්ඩුවට පවරගෙන ඒවා ගොවිපොළවල් බවට පත් කරලා අර තරුණයන්ට ලබා දෙන්න ආණ්ඩුවට සිද්ධ වුණා. ලංකාවේ සිද්ධ වෙච්ච ඉඩම් ප්‍රතිසංස්කරණය ලංකාවට පවරගෙන වෙච්ච ප්‍රතිසංස්කරණය 1971 අරගලේ බලපෑමෙන් ඇති වෙච්ච එකක් කියන එක අපි තාම තුනින් දන්නවා. ඒ වගේම තරුණ අසහන කොමිසම් හදලා තරුණයන්ගේ ප්‍රශ්න පිළිබඳව හොයා බලන්න ආණ්ඩුවට සිද්ධුනේ මොකක් නිසාද 71 අරගලේ කරපු බලපෑම. 1971 අරගලේ පරාජය වුණාට සමාජයට ධනපති ආණ්ඩුවලට විශාල බලපෑමක් කරා. ඒකෙන් සමාජයට කිසියම් සහන ගණනාවක් ලැබුණා. ඒ වගේම අපි ගත්තොත් අපේ රටේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයට විශාල බලපෑමක් කරා. 71 අරගලත් එක්කම 71 අරගලේ ආශ්වාදන කලාකරුවන් ගණනාවක් තමගේ නිර්මාණකට යොමු වුණා. උන් නාට්‍ය කරා 71 අරගලේ පිළිබඳව. සින්දු ලිව්වා, ගී ලිව්වා, නවකතා ලිව්වා, කෙටි කතා ලිව්වා, චිත්‍රපටි හදුවා. සමහරව අපිට විරුද්ධවත් හදුවා. නමුත් මේ අරගලේ පිළිබඳව ලිව්ව නිසා ලංකාවේ කලා සංස්කෘතික ක්ෂේත්‍රය පෝෂණය කරන්න 71 අරගලේ දායක වුණා. 71 අරගලෙන් පස්සේ තමයි අපට වමේ ගී සම්ප්‍රදායක් ආවේ. විමුක්ති ගී. ඊට කලින් කවදාකවත් අපේ ලංකාවේ එහෙම සින්දු තිබිලා තිබුණේ නැහැ. ලංකාවේ විමුක්ති ගී කියලා ගීත සාහිත්‍යයට වමේ ආරෙන් කියන පීඩිතයාගේ දුක කියන සටන්කාමීත්වය කියන විරෝධාකල්ප ගී සමුච්චයක් ආවනම් ඒක තමයි විමුක්ති ගී. ඒක ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක නිර්මාණය වුණේ 1971 අරගලය තුල අරගලෙන් පස්සේ ඉරගවල්ල තුලින්. අපි විශ්වාස කරන විමුක්ති ගී අපේ සමාජයට විශාල බලපෑමක් කළා. සමහර අපේ කලාකරුවන්ට කලාකාරණියන්ට ගීත රචකයන්ට ගීත ගායන කරන අයට තමන්ගේ ගීත ගායනාවේ දිශානතිය වෙනස් කරගන්න බලපෑම් කළා. එහෙම ගත්තොත් අපිට මේ සමාජයේ 1971 අරගලේ කරපු ජනතා විමුක්ති පෙරමුණ කළපු බලපෑම අතිශය විශේෂයි කියන එක කියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සහෝදරනි 1971 අරගලේ කියලා කියන්නේ අපත කියපු අරගලයක් නෙවෙයි. ඒක අහම්බයක් නෙවෙයි. ඒක හිතුවක්කාරකමකට ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුවත් දේශපාලන කරු පරපුරකට ඒ දේශපාලන බාධා කරනකොට රාජ්‍ය මර්ධන එනකොට අන්නේ රාජ්‍ය මර්ධනට එරෙහිව තමන්ගේ පැත්තෙන් එල්ල වෙච්ච ප්‍රතිවිරෝධය සන්නද්ධව පෙන්නපු ඒ වගේම ඒ සමග සමාජයට නැවත තරුණ පරපුර දෙස බලන්න බල කරපු සමාජය තුලේ ආර්ථික සමාජීය සංස්කෘතික වෙනස්කම් ගණනාවකට මුල පුරපු සම්දිස්ථානයක් බවටපත් වෙච්ච අරගලයක් ලෙස අපිට 1971 අරගල සලකන්න පුළුවන්. සමේක මකන්න බෑ, ඉවත් කරන්න බෑ, වහන්න බෑ. ඒ වටිනාකම අවතක්සර කරන්න බෑ. කවුරු වහන්න හැදුවත්, කවුරු විකෘති කරන්න හැදුවත්, කවුරු ජනතාව නොමගන්න හැදුවත් 1971 අරගලේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. ඒ නිසා තමයි හැම වසරකම කලින් වසරට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා Taman නොදන්නා 1971 අරගලේ නොදැක්ක මිනිස්සු සමරන්න මේ එකතු වෙලා ඉන්න නිසා. ඒ නිසා අපි දන්නවා ඒකතු වෙන ජනතාව මේ අත්දැකීම මේ අදිෂ්ඨානය මේ ධෛර්යය රාශි කරත් මේ ජනතාව අනිවාර්යයෙන්ම නුදුරු අනාගතයේ දිනයක මේ අත්දැකීම එකතු කරගනිමින් මේ අදිෂ්ඨානය එකතු කරගනිමින් මේ ආදර්ශය එකතු කරගනිමින් මේ දැනුම එකතු කරගනිමින් මේ සහෝදරුන්ගේ
පෙරමුණු ගැනීමේ ආදර්ශ එකතු කරගනිමින් අපේ සමාජය තුළ නව සමාජයක් නිර්මාණය කිරීමට සමත් වෙනවා කියන විශ්වාසයත් අපට තියෙනවා. ඒක ඇත්තක නෙවෙයි, නුදුරු අනාගතයේදී මේ නව සමාජ නිර්මාණය වෙනවා කියන එක අපට විශ්වාසයි. දැන් ආදරණීය සහෝදරවරුනි, අපි 1971ත් එක්ක අද සංසන්දනය කළ බැලුවොත් අද තත්ත්වය මොකක්ද? 1971 අපේ සහෝදරු අරගල කරනකොට ධනවාදී විශාල අරුබුදයක තිබ්බේ. දැන් ධනවාදී අරුබුදේ කොහොමද? ධනවාදී අරුබුදේ 71කට වඩා අද වැඩි. 1971 අරගලයේ සහෝදරවරු සමාජවාදී විශ්වාස කරා, සමාජයද ඕන කියලා විශ්වාස කරා. සමාජවාදී ඉල්ලා හිටියා. අද එදාට වඩා වැඩියෙන් අපේ සමාජයේ සමාජවාදී ඉල්ලා හිටිනවා. ඇයි? ධනවාදයේ දැන් තවදුරටත් ඉදිරියට යන්න බැරි මලකුණක් බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ ධනවාදය දැන් මිය ගිහිල්ලා. අර වරක් ලෙනින් කියු ලෙසම ලෙනින් වරක් කිව්ව ධනවාදයට ධනවාදය anu දුගද හමන මලකුණක කියලා. දැන් ලංකාවේ ධනවාදයත් දුගද හමන මලකුණක්. මේකට පණ නැහැ. මේක ජීවත් වෙන්නේ නැහැ. මේක මිය ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි ඉස්සරහා කුණු වෙමින් යන්නේ. ඒ කුණු වීමේ දුගඳ අපට දැනෙනවා. මොන පැත්තෙන් දැනෙන්නේ? ආර්ථික පැත්තෙන් මේ දුගඳ අපට දැනෙනවා. සමාජීය පැත්තෙන් මේ දුගඳ අපට දැනෙනවා. දේශපාලන පැත්තෙන් මේ දුගඳ අපට දැනෙනවා. සංස්කෘතික පැත්තෙන් මේ දුගඳ අපට දැනෙනවා. අපිට හැමතැනම තියෙන්නේ මොනවද? සතුටුදායක ආරංචි නෙවෙයි, අසතුටුදායක ආරංචි. අපි ආර්ථිකය අරන් බලන්න. අද ආර්ථිකය අපි ඉන්නේ දෙවන්ත මිනි වලක. ලංකාවට ආර්ථිකයක් නැහැ. ලංකාවේ ආර්ථිකය දැන් තියෙන්නේ තවදුරටත් ඉස්සරහට යන්න බැරි අවසන් තැනක තියෙන්නේ. ඩෙඩ් එන්ඩ් එක තියෙන්නේ. මෙතනින් එහාට යන්න බෑ. දැන් ඉවරයි. තාප්පයක් ගහලා වගේ හරහාට නතරලා තියෙන්නේ. අපි දන්න සමහර පාරවල් තියෙනවා ගියාම පාර ඉවර වෙන තැනකින්. මෙතනින් එහාට යන්න බෑ. මේ ඒ වගේ තැනකට අපි ඇවිත් තින්නේ. මෙතනින් එහාට ගමනක් නැහැ. ඇයි? අපේ රටේ ආර්ථිකයක් නැහැ. වසර 69ක් තිස්සේ ධනපති පන්තිය මාරුවට අපේ රට පවත්තන් ඇවිල්ලා, ධනවාදී පවත්තන් ඇවිල්ලා, බංකොලොත් ධනවාදී. විශේෂයෙන් 1978න් පස්සේ මේ කොල්ලකාරී විවෘත ආර්ථිකයට ලංකාව දෙගෙන ඇවිල්ලා ලංකාවේ ආර්ථිකෙත් විනාශ කරලා, සමාජ සංස්ථාවත් විනාශ කරලා, සාරධර්ම විනාශ කරලා, මනුෂ්‍යත්ව විනාශ කරලා අපිව ගෙනත් දාලා තියෙනවා ම්ලේච්ඡත්වයට. අද ධනවාදයට මිනිස්සුන් ගෙනියන්න පුළුවන් ජයග්‍රහණ තියෙන ම්ලේච්ඡත්වයට. නිසා තමයි ධනවාදී ආරම්භ කාලෙම එංගල්ස් කිව්වේ මොකද්ද? එංගල්ස් කිව්වේ තා පැහැදිලිව මොකද්ද? එංගල්ස් කෝයලාක මෙන්න මෙහෙම. මානව වර්ගයා එක්ක සමාජවාදය කරා පෙරට නැත්නම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීර්ණාත්මක සම්දිස්ථානක ඉන්නවා කියලා එංගල්ස් කිව්වා. මානව වර්ගයා එක්ක සමාජවාදය කරා පෙරට නැත්නම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට. එක තැනක ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි දකින්නේ මොකද්ද? මානව වර්ගයා දැන් ගමන් කරමින් ඉන්නේ ම්ලේච්ඡත්වයට. එනිසා ම්ලේච්ඡත්වයට යන ගමන වෙනස් කරලා මානව වර්ගයා පෙරට යන්න ඕන කොහෙද? සමාජවාදී දෙසට. එම පෙරට යන්න ඕන අය, පෙරට යන්න පුළුවන් අය, එවැනි සටන් කරන්න පුළුවන් කියලා ඔප්පු කරේ 1971 අපි අප්‍රේල් 20. දැන් අපි ඉස්සරහ තියෙන මොකද්ද? දැන් අපි ඉස්සරහ තියෙන්නේ මේ ම්ලේච්ඡත්වයට යන ගමන වේගවත් වෙලා තියෙනවා. ඒක අපි අනිත් පැත්ත හරවන්න ඕන. අද අපි ආර්ථිකය අරන් බලමු. ආර්ථිකයෙන් තැන මොකද්ද? ලංකාවේ නිෂ්පාදන මාර්ග සියල්ල බංකොලොත් වෙලා. නිෂ්පාදන මාර්ග කඩා වැටිලා. ලංකාව වත්කම් උපයන්නේ නැහැ. වත්කම් උපයන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකය පවතින මොකක් මතද? ලංකාවේ ආර්ථිකය පවතින්නේ ණය මත, දඩ මත, බදු මත. නැත්තම් විකුණන් කන එක මත. ආර්ථිකයක් අපිට නැහැ. අගමැතිතුමා මොකද පාර්ලිමේන්තුව කියන්නේ? අගමැති අපි නෙමෙයි කියන්නේ මේ ආණ්ඩුවේ අගමැතිතුමා පාර්ලිමේන්තුව කියනවා. ගිය අවුරුද්ද කිව්වා ලංකාවේ ණය ප්‍රමාණය, රාජ්‍ය ණය ප්‍රමාණය දරා ගන්න බැරි එකක්. ඒක රුපියල් බිලියන 10500ට වඩා වැඩි කියලා. රුපියල් බිලියන 10500 ඉක්ම වූ ණය කන්දරාවක් කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි දශලක්ෂ 50000 ඉක්ම වූ, ඒ කියන්නේ ලංකාවේ හැම පුරවැසියෙක්ම ලක්ෂ 5 ගානේ ණය ගත්තා හා සමාන දෙවන්ත ණය කන්දරාවක් කරගහන් අපි වසර 69ක ධනපති පාලනය හොඳ නැද්ද කියන තින් තැන මහා මේරු පර්වතයේ තරම් දෙවන්ත ණය කන්දරාවක් දිනන අපේ රට මත කාමතද අපේ උරේස් මත මම දැක්ක පෞගේ සිකුරාද කොහෙද පත්‍රයක දෙනවා අගමැතිතුමා කියලා මොකද්ද? එතුමා කියලා තියෙනවා මේ ණය කන්දරාව තිබ්බේ තනි මිනිහෙක් මත නම් ඔහු දිනසා ගන්නවා කියලා. ලංකාවේ තියෙන මේ මහා ණය කන්දරාව තනි මිනිහෙක්ට තිබ්බනම් මිනිහා දිනසා ගන්නවා කියලා. එනිසා අගමැතිතුමා දිනසා ගන්න නැහැ. මොකද මේක එතුමාට මත තියෙන එකක් නෙවෙයි. මේක තියෙන්නේ ජනතාව මත. ගෙවන්නේ අපි.
නමුත් අපිට දිනසා ගන්න බෑ. නම් මොකද අපි කරන්න ගම තින්නේ? දැන් කරන්න ඕනේ ජනතාව දිනසා ගන්නව වෙනුවට ධනවාදී අවසන් කරලා මේ නායකන්ත්‍රා වෙනුයි නායකන්ත්‍රාවක් මත පටවපු ධනපත ක්‍රමණුයි අපි නිදහස් වෙන්න ඕන. ඒ අරින්න අපිට වෙන මගක් නැහැ. මොකද ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියට මෙතනින් එහාට යන්න බෑ. ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද දැන් ඉතුරුලා තියෙන්නේ? මේ මහා දෙවන්ත නායකන්ත්‍රාව ගෙව ගන්න මොකද්ද තියෙන ආණ්ඩුවට උත්තරේ? විසඳුම මොකක්ද තියෙන්නේ? ලංකාවේ වත්කම් උපයන තියෙන විසඳුම මොකද්ද? වත්කම් උපයන විසඳුමක් නැහැ. නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැහැ. තව තවත් ණය ගන්න එකයි අපි මත තව තවත් බරපතල එකයි තමයි ආණ්ඩුව කරන්නේ. නැත්තම් කරන්නේ මොකද්ද? ලංකාවේ සම්පත් විකුණන කණක් කරන්නේ. දැන් බලන්නකෝ. මේ ආණ්ඩුව වෙනකොට කිව්වා විදේශ ආයෝජන එනවා ආවට පස්සේ හරියනවා කියලා කිව්වා. සමහරව හිතන් හිටියා එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආර්ථික කළමනාකරණයේ තියෙන ආර්ථිකයේ මහා විශේෂඥ දැනුමක් තියෙන ලෝකෙ රටවල් උදව් කරන ආපු ගමන් ආර්ථිකයේ හැට නැගලා යන එකක් කියලා හිතන් හිටියනේ. දැන් ඒක මිත්‍යාවක් කියලා අපි කවුරුත් දන්නවා. මොන කළමනාකරණයක්ද මේ තියෙන්නේ? එදා වෙල හොයාගන්න බැරුව ඉන්නේ ආණ්ඩුව. ඒ නිසා ආර්ථික කළමනාකරණයක් නැහැ. ඔය ආයෝජන කිව්වේ මොනවද? එක්සත් මේ හවුල් ආණ්ඩුව ශ්‍රී ලංකා UNP හවුල් ආණ්ඩුව ආයෝජන කියලා කෑ ගහන්නේ ආයෝජන වලට නෙවෙයි. විදේශ සමාගම් විදේශ මුදල් තියෙන කට්ටිය ඇවිල්ලා ලංකාවේ ආයෝජන කිරීම නෙවෙයි. මේ කියන්නේ මොකද්ද? ලංකාවේ තියෙන ඉතුරුලා තියෙන රාජ්‍ය සම්පත් ටික විකුණන්න හදනවා. අන්න එක ගන්න කරුරාම කියනවා. ඒක ආයෝජනයක් කියලා. ඕක ආයෝජනයක් නෙවෙයි. විකුණුම් දේවල් ගන්න එකද ආයෝජනේ? ඔන්න ලෝකෙන් කවුරු ඇවිල්ලා ලංකාවේ කර්මාන්තයක් අලුතෙන් දානවනම් ආයව ආයෝජන. ලංකාවේ මොකක් හරි ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්නවා නම් ආයෝජන. මේ මොකක්ද හදන්නේ? මේ හදනවා හම්බන්තොට වරාය ණයට තමයි හැදුවේ ඒක ඇත්ත. හම්බන්තොට වරාය චයිනා මාජල් සමාගමට දීලා කීයක් හරි එකෙන් ගන්නයි ණයටකින් බෙදෙන්නයි. ආයෝජනයක් දෙක. මේ අපේ සම්පතක් විකුණ ගන්නවා. අලුත් ආයෝජනයක් නෙවෙයිනේ. කවදාද දවසක හදාගන්න තියන්නේ කෝක? හම්බන්තොට වරාය හදන්න පුළුවන් මහින්ද මහත්තයා හදුව ක්‍රමෙ වැරදි. එමේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්න ඕන වැඩේ වෙනුවට වෙන වැඩක් කරා. හම්බන්තොට හදන්න තිබුණේ මොකද්ද? හම්බන්තොට හදන්න තිබුණේ රට මැද්දේ වලක් කාරලා බඩුගෙන වරායක් නෙවෙයි මූදේ අටල්ලක් ගහලා ඉන්දියන් සාගරය හරහා ගමන් කරන නැව්වලට තෙල් වතුර පහසුකම් සපයන වරායක් හදන්න ඕනකම තිබුණේ. බංකරෙන් වරායක්. මොකද හැදුවේ? ඒ වෙනුවට හැදුවා රට මැද්දේ වලක් කාරලා වරායක් හදාගත්තා. ඒකට කවුරුවක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා මේ වරාය දිනු කරනවා නම් අර කලින් සංකල්පට මාරු වෙන්න ඕන. දැන් ඒකවත් කරගන්න වෙන්නේ නැහැ වෙන ආණ්ඩුවකටවත්. මොකද මේක දැන් විකුණන් ගන්න හදන්නේ. මත්තල ගෝන්තරවල විකුණන් ගන්න හදන්නේ. එකෙන් කීයක් කරවගත්තා මේක ආයෝජනයක්ද? කොළඹ වරායේ අපට තියෙන නැගින ජැටි විතරයි තියෙන්නේ. නැගින ජැටි විකුණන් හදන්නේ. එතකොට ඒක ආයෝජනයක්ද? එතකොට කහටගම් නිරම් පතල වික්කම ආයෝජනයක්ද? පොල්මුඩේ කංජවලින්දී විකුණන ආයෝජනයක්ද ඒක? විදේශ ආයෝජන දෙව නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව හදන්නේ හම්බන්තොට වරාය, කොළඹ වරාය නැගින ජැටිය, මත්තල ගෝන්තොටපොළ, හම්බන්තොට මොනරාගල ඉඳන් අක්කර 15000, පොල්මුඩේ කංජවලින් නිදිය, කහටගම් නිරම් පතල, ත්‍රිමලයේ තෙල් ටැංකි, ශ්‍රී ලංකන් යාගුවන් සමාගම මේ ටික ඔක්කොම විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් ජනතා විරෝධී ප්‍රබලයි විකුණ ගන්න බෑ. ජනතා විරෝධී ප්‍රබලයි විකුණ ගන්න බෑ. ආයෝජන නැහැ, මුදල් ලැබෙන්නේ නැහැ. දැන් ආණ්ඩුව ඉන්නවා මහා දෙවන්ත අරබුදයක ඩොලර් හිඟයක ඉන්නේ. ඩොලර් රුපියල් නැහැ. විදේශවත්කම් රුපියල් නැහැ. ඒ අරබුදේ කොතරම්ද කියනවා නම් පෞද්ගලික තීන්දුවක් ගත්තා. මොකද්ද? ඒ තීන්දුව තමයි ලංකාවට ඩොලර් ලක්ෂ 3ක් අරන් විදේශිකයෙක් එනවා නම් ඩොලර් ලක්ෂ 3ක් ඇවිත් ආයෝජනය කරනවා නම් ඒ විදේශිකයාට අවුරුදු 5කට ලංකාවේ පුරවැසිකම දෙනවා. ස්ථිර පදිංචිය දෙනවා අවුරුදු 5කට. ඩොලර් ලක්ෂ 3කට. ඩොලර් ලක්ෂ 3ක් කියන්නේ පුංචි මුදලක්. දැන් ආණ්ඩුවේ පාත්‍රයට ඩොලර් ලක්ෂ 3ක් වුණත් වටිනව නිසා කියනවා මොකද්ද? ඩොලර් ලක්ෂ 3ක් අරන් වරෙල්ලා දෙන්නම් අපි පුරවැසිකම අවුරුදු 5කට කියලා. හිඟා කරන මට්ටමට වැටලා තියෙනවා. මොකද වෙන උත්තරයක් නැති නිසා. ඉතින් මේ ආර්ථිකයක් ඉස්සරහට යයිද? මේ ආර්ථිකයට ඉස්සරහට යන්න බෑ. ආණ්ඩුවට තියෙන විසඳුම මොකද්ද? විසඳුම මොකක්වත් නැහැ. ආණ්ඩුව අපිට බොරු සුරංගනා කතා කිය ඉන්න. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන මොකද්ද? අපිට ඒගොල්ලෝ හීන විකුණනවා. පස්සේ බලමු හීන හොරු අරන්. අපිට හීන විකුණනවා, සංදර්ශන පෙන්නනවා. අපේ ජනතාවත් බලන් ඉන්නවා. හීන දිහා බලන් ඉන්නවා, සංදර්ශන බලන් ඉන්නවා. මොකක්වත් දෙන්නේ පහුගිය කාලෙම අපිට ණය කරේ මොකටද? ණය කරේ ඔය හීන පෙන්න අපිට මතකයි 1977 ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව.
ඇවිල්ලා ඒගොල්ලෝ පටන් ගත්තා මොකද්ද? කඩිනම් මහවැලිය. මහවැලි එක්ස්ප්‍රස්. කඩිනම් මහවැලිය. ගත්ත කෝටි ගණන් ණය ලෝක බැංකුව විදේශ සමන්වල. අරන් අපිට කිව්වා බය වෙන්න එපා මහවැලිය හරවන උතුරු මැදට හැරවුවට පස්සේ වතුර ටික ගලාගෙන යනවා මේ පැත්තට. ඊට පස්සේ මේ පැත්තේ කෘෂිකර්මාන්තේ නගා සිටවනවා. කෘෂිකර්මාන්තේ දියුණු වෙනවා. කිරෙන් පෙණියෙන් උතුරලා යනවා කෘෂිකර්මාන්තේ. අනිත් පැත්තෙන් ගත්තම මහවැලිය හදනවා ජලාශ 6ක්. ඒ ජලාශ 6 හදනවා ජල විදුලි බලාගාර 6ක්. ඒකේ නිපදවනවා විදුලිය ඉතා ලාභදායී ලෙස. ඒ විදුලිය දෙනවා ලංකාවේ හැමෝටම දුන්නාට පස්සේ ඉතුරු වෙනවා විදුලි ප්‍රමාණයක්. ඒ ටික අපි දෙනවා ඉන්දියාවට කියලා කිව්වා. වැඩි හිටියෝ නම් මතක් කරගන්න. මහවැලියට මේ මාතලෙත් අයිතිය බොහෝ තැන ජලාශය මැදුවේ එකත් එක්ක. කතා කරේ ඒ කාලේ කොහොමද? ණය අරගෙන මහවැලිය හදලා උතුරු පළාත් සංවර්ධනය කරලා ජල විදුලි නිපදවලා ලංකාවේ හැමෝටම අඩු ගානට විදුලි බලය දීලා ඊට පස්සේ ඉතුරු ටික ඉන්දියාවට විකුණන්න කතා කර හීන එහෙම තිබුණේ. ඇත්තට උනේ මොකද්ද? අපි ඒකත් ණය ගෙවුව මෑතක් වෙනකම්ම අපිට තාමත් බෙරලා තියෙනවා කන්නේ බගා කරන වතුර දෙන්න උතුරු මැද පළාතේ. පොළොන්නරුවට වතුර නැහැ. අනුරාධපුරේ වතුර දෙන්නේ නැහැ. වතුර ප්‍රමාණය කපලා ගොවියට කියනවා ඊට මෙන් භාගයක් ගොවිතැන් කරපන් කියලා. එහෙම තියන්නේ නාමල් සෝදරේ දන්න ඕන විස්තර. වතුර ටික දෙන්න විදියක් නැහැ. කෝ ඊට පස්සේ ජලාශවලද විදුලි බලාගාර ජලාශ ගොඩ වුණා. විදුලි බලාගාර වල විදුලිය නැති වුණා. දැන් ජල විදුලිය මදි වෙලා තාප බලාගාර හදලා ඒවෙන් විදුලිය අරගෙන ඒක මදි වෙලා ගල්ලංගුල බලාගාර හදලා නොර්චෝල ඒකනුත් අරගෙන ඒක මදි වෙලා දැන් කතා කරනවා ඉන්දියාවෙන් කේබල් එකක් දාලා මේට විදුලිය ගේන්න. හීනේ තිබුණේ ඉන්දියාවට විදුලිය විකුණන්න. ඇත්තට වෙලා තියෙන්නේ මොකද්ද? ඉන්දියාවෙන් විදුලිය ගේන්න. ඔය හීන පිටිපස්සේ තමයි අපේ ජනතාව ගියේ. ඒ හීන පිටිපස්සේ නොගිය ඒ හීන විශ්වාස නොකරපු ඒ හීන වලට අභියෝග කළා නම් අභියෝග කරපු එකම කණ්ඩායම තිබුණේ ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ 1971 අපේ දිරුවන්ගේ ධෛර්යයෙන් කරපු ජනතා විමුක්ති ඒ හීන මස්තරයට උන්නේ මහින්ද මාත්‍යත් එමනේ හම්මන්තරවර හදනකොට කිව්වකම හම්මන්තරවර හදනවා නැව් ගලාගෙන එනවා මේකට ඊට පස්සේ ආදායම් ලැබෙනවා තරුණන්ට රැකියාව දෙනවා මුළු හම්මන්තර කොල්ල කෙල්ල ඔක්කොටම රස්සා දෙන්න හිටියන් හිටියේ ගිහින් බලන්නකො පුදුලා දෙන්න කියලා දැන් අර රස්සාවල් ටිකක් දීලා තියෙන කම්පැනි එකකින් ඒ හාදියොත් දැන් නාමල්ලාම හූ කියනවා එහෙම තියෙන්නේ එනිසා මේ බොරුවක් පිටිපස්සේ අපි වැදගෙන ගියා ඒකට මහජනමුදල් නාස්ති කරා ණය කරා අපි මත ණයකන්දරව කොට ගැව්වා රට කොට ගන්න බෑ නිසා අපි කියන්නේ සමාජවාදයට යන්නේ නැතුව අපේ රට තුල සැලසුම් සහගත නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නැතුව ඒ නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ හැමදෙනාටම සාධාරණව බෙදී යන සමාජ රටාවක් හදන්න නැතුව මේ ප්‍රශ්නවලට උත්තර නැහැ. අපි සහතික කළා කියනවා ධනවාදයේ තුල තියෙන මේ ගැටලු වලට ධනවාදය තුල විසඳුම් නැහැ. ධනපති පන්තිට විසඳුම් නැහැ. ඒක තමයි ඇත්ත. වරක් ලෙනින් කිව්වා මේ ධනපති ක්‍රමයේ අරුබුදයට ධනපති පන්තිට විසඳුම් හොයාගන්න බෑ. ඒක හරියට මොන වගේද කියලා කිව්ව මෙහෙම. ධනවාදයේ අරුබුදෙන් මිදීමට ධනපති පන්තිය දරන උත්සාහය හරියටම කෙනෙක් තමාගේම සපත්තු පටි වලින් ඇද තමන්ව ඔසවා ගැනීමට උත්සාහ කරනවා කියලා ලෙනින් කිව්වා. අපූර්ව කීම. ධනපති ක්‍රමයේ අරුබුදෙන් මිදෙන්න ධනපති පන්තිය උත්සාහ කිරීම හරියටම කවුරු හරි කෙනෙක් තමන්ගේ සපත්තු කුට්ටමේ ලේස් වලින් ඇදලා තමන්ව උස්ස ගන්න උත්සාහ කරනවා වගේ කියලා. පුළුවන්ද කියලා බලන්න. එහෙම බෑ. නිසා ධනපති ක්‍රමයේ අරුබුදයට ධනවාදය ඇතුලේ උත්තර නැහැ. ධනපති ක්‍රමයේ අරුබුදයට ධනපති පන්තියට විසඳුම් නැහැ. එස අපි කියනවා ආඩම්බරය මොකද්ද? ධනපති ක්‍රමයේ අරුබුදයට තියෙන්නේ එක විසඳුමයි. ඒක තමයි සමාජවාදය. අන්නේ සමාජවාදී වෙනුවෙන් තමයි 1971 අරගලේ සහෝදරු ජීවිතපත්‍ය කරේ. අද අපි සටන් වදින්නේ ඒ සමාජවාදී වෙනුවෙන්. නිසා අපි අනිවාර්යයෙන්ම 1971 අරගලේ සහෝදරුන්ගේ ආදර්ශය හිතේ දරාගෙන ඉතා ඉක්මනින්ම අපේ සමාජ තුළ සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමට සටන් කළ යුතු තියෙනවා. වැඩ කළ යුතු තියෙනවා. ඒ අර අපේ මව්බිමට වෙන උත්තරයක් නැහැ. නිසා අපි විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතරම් මහා අර්බුදයක තියෙද්දි අනිත් පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ? අපේ සමාජයේ විශාල අර්බුදයක් තියෙනවා. අද බලන්න සමාජය පිරීලා නැද්ද? සමාජ හැම පැත්තෙන් පිරීලා ජාතිවාදය වැඩි වෙලා, ආගම්වාදය වැඩි වෙලා, ගැටුම් වැඩි වෙලා හැමතැනම මනුෂ්‍යත්වයේ පිරීලා, අපරාධ වැඩි වෙලා බැලුවද තියෙන්නේ ජීවත් වෙන්න හිත නොදෙන දේවල්. මේ වගේ උදාහරණ ගොඩක් තියෙනවා. නමුත් මම උදාහරණ දෙකක් කියන්නම් ඔබට මේ වෙලාවේ ගොඩක් වෙලා ගන්න නෙවෙයි. ඔබ දන්නවා දැන් මෑත දවස්වලනේ ඊයේ පෙරදා ආවා අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේ දරුවන්ට. අපි කවුරුත් සන්තෝෂෙන් හිටියා.
සාමාන්‍ය පෙළ විභාගේ ප්‍රතිඵල ආවට පස්සේ අපි දැක්කෝ ජනමාධ්‍යවල මහත්තුරු ටික කැමරා උස්සගෙන දිව්වා. කාගේ පස්සේද? ලංකාවේ පළවෙනියට වැඩිම ලකුණු ගත්තු පළවෙනියා. දෙවෙනියා, තුන්වෙනියා ඒගොල්ලෝ පස්සේ ගියා. ඒ 9 ගත්තු කට්ටියගේ පින්තූර දැම්මා. පාසල් වලත් පෙන්නුවා අපේ පාසලේ ළමයි මෙච්චර පෙනී හිටියා, මෙච්චර පාස් වුණා, ඒ 9 මෙච්චර දින කළා. ඒ ප්‍රමාණය ඒ 9ක් ගත්තේ කොහොම තරු ගත්තු ප්‍රමාණය ගැන කතා කරමින් හිටියා. ඒ ඇස්සේ මොකද්ද අපි දැක්ක පොත්පත්වල තියෙන දාලේ දවස් දෙකක් දෙනකොට මොකද්ද? සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ආවට පස්සේ ඒ 9 ගත්තු කට්ටිය පළවෙනියා දෙවෙනි ගත්තු කට්ටිය සන්තෝෂ වෙන අතර අනිත් පැත්තෙන් අපි දැක්කේ මොකද්ද? විභාගයේ අසමත් වෙච්ච අය ඒ 9 ගන්න බැරි වෙච්ච අය දැනට ළමයි 4 දෙනෙක් දිනසාගෙන තිනවා කියලා පත්‍රය දාලා තියෙනවා. දරුවෝ 4 දෙනෙක් දිනසාගෙන තිනවා. විභාගයේ අසමත් වෙච්ච නිසා සමහරව අසමත් වෙලත් නෙවෙයි ඒ 9 ගන්න බැරි නිසා. ඒ 7යි B2 ගත්තු ළමයෙකුත් දිනසාගෙන ජාපනේ. ඉතින් අපි මේ කොහෙද යන්නේ? අපට අධ්‍යාපනයක් ඕනේ මොකටද? අපට අධ්‍යාපනයක් ඕනේ තරු පළඳින්නද? රටකට අධ්‍යාපනයක් ඕනේ හොඳ පුරවැසියෝ හදන්න. තරු පළඳන්න නෙවෙයි. රටකට අධ්‍යාපනයක් ඕනේ ජයග්‍රහණ වගේම පරාජයන් දරා ගන්න පුළුවන් පරපුරක් හදන්න. අපි හදුවෙන් පරපුරක් 1971 පරපුර එහෙම එකක්. ජයග්‍රහණ විතරක් නෙවෙයි පරාජයන් දරා ගන්න පුළුවන් පරාජයන් ජයග්‍රහණයට හරවන්න පුළුවන් මිනිස්සු තමයි හදන්න ඕනේ. අපි හදුවේ මිනිස්සු. හැබැයි ධනවාදී හදන්නේ මම නෙවෙයි. ධනවාදී හදන්නේ පරාජය දරා ගන්න බැරුව ජීවිතෙන් පලා යන අය, දිවනසා ගන්න අය. ඉතින් අපේ දරුවා අනාගතේ පාර ගන්න අපේ දරුවා, ඔබේ දුව, ඔබේ පුතා, ඔබේ නංගි, ඔබේ මල්ලි විභාගයක් පාස් වුණාම දිවනසා ගන්නවා නම් මොකද්ද මේ රට? සමාජය පිරිහිලා නැද්ද? අපි කොහොමද මේ ගමන් කරමින් ඉන්නේ? අධ්‍යාපනයේ අරුබුදයක් නැද්ද? අධ්‍යාපනයේ අරුබුදයක් තියෙනවා. අධ්‍යාපනයේ වටිනාකම් තීරණය කරන නිර්ණයකලත් අරුබුදයක් තියෙනවා. ඒවත් තරු පස්සේ දුවන මේ තරංකාරීත්වයේ අරුබුදයක් තියෙනවා. මේව සමාජයට යන්න බෑ. සමාජයක් ඉස්සරහට යන්න ඕනකම තියෙන්නේ තනිව තරු හොයාගන්න නෙවෙයි සාමූහිකව. මානව සමාජයේ පෙරට ආවේ සාමූහික වෙන්නේ නැතුව කවුරුත් එක්ක ඉස්සරහට යන උත්සාහ කරන්නේ නැතුව තනියම ඉස්සරහට යන හැම කෙනාම පරදිනවා. ධනවාදී උගන්වන්නේ අපිට තනියම ඉස්සරහට ඵලයන් කියලා, තනියම දිනපන් කියලා. හැබැයි එහෙම යන්න බෑ. සාමූහිකව දිනන්න ඕන, සාමූහික ඉස්සරහට යන්න ඕන. සාමූහිකයක් හැටියට සාමූහිකව පෙරට ගිහිල්ලා ජයග්‍රහණ ගන්න පුළුවන් කියලා උගන්වන්නේ සමාජවාදීදී විතරයි. ජනතා විමුක්ති පෙරමුණ විතරයි. එහෙම අපට භාවිතයෙන් උගන්වපු අය තමයි 1971 අරගලයි. අපේ සමාජ විශාල පිරීමක් තියෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. මේ පෞද්ගලික දවස්වල මේ Facebook වලම නිතර මේ දැන්වීම යනවා. මේ දැන්වීමක් දාලා තිබුණ පත්තරයක කුඩා දැන්වීමක්. ඒ දැන්වීම කියන්නේ මෙන්න මේක. මොකද්ද? මේ අලුත් අවුරුදු සමයේ මම මේ කියන්නේ අදහසයි වචන නෙවෙයි. අලුත් අවුරුදු සමයේ ඔබේ දෙමාපියන් ඔබට කරදරයක් නම් ඔවුන් ගෙනවිත් අපේ ආයතනයට බාර දෙන්න. අපි ඔවුන්ට ප්‍රණීත ආහාර පාන වලින් සංග්‍රහ කරන්නෙමු කියලා දැන්වීමක් කියන්නේ. අලුත් අවුරුදු කාලේ අම්මා තාත්තා ඔබට කරදරයක් නම් ඒගොල්ලෝ ගෙනත් දෙන්නලු අර සමාගම ආයතනයේට. ඒගොල්ලෝ ඒ කාලේ හොඳට කන්න බොන්න දෙන්නලු. ඒකට ගාණක් ගෙවන්න විතරයි තියෙන්නේ. දැන් මොකද මේ වෙන්නේ? අපට අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද? අලුත් අවුරුද්ද කියන්නේම අපි ලෝකේ කොහේ හිටියත් ගෙදර ඇවිල්ලා අම්මා තාත්තත් එක්කෙන් දවස් කිහිපයක් ගත කරන දවස. අම්මා තාත්තා ඇණයක් වෙන දවස නෙවෙයි. අම්මා තාත්තා අපිට සම්පතක් වෙන දවස් තමයි අලුත් අවුරුද්ද. එදාට තමයි ඈත ඉන්න දරුවෝ, රස්සාවල් කරන දරුවෝ, හමුදාවේ ඉන්න දරුවෝ, පොලිසියේ ඉන්න දරුවෝ, රජයේ සේවය කරන දරුවෝ නිවාඩුවක් කරන් ගෙදර ඇවිල්ලා අම්මට බුලත් අතක් දීලා, තාත්තට බුලත් අතක් දීලා, අම්මට චීත කෑල්ලක් දීලා, තාත්තට සරමක් දීලා බැඳලා පවුලේ සාමූහිකත්වයේ හදන කවුරුත් එකට එකතු වෙන අම්මලා තාත්තලා දරුවෝ ඔක්කොම එකට සන්තෝෂෙන් ජීවත් වෙන දවස් දෙක තමයි අලුත් අවුරුද්ද. දැන් මොකද වෙන්නේ? ඒ අලුත් අවුරුද්දේ දැන් කතා කරනවා අම්මලව ගෙදරින් එවන්න අපිට ඕගොල්ලෝ ජොලි බිබී ඉන්න කියලා. දැන් මේ අපි කොහෙද යන්නේ? මොකද්ද මේ වෙන්නේ සමාජයට? මේ ඉබේන දේවල්ද? නෑ සමාජයක් දිනපතා පිරෙන්න පටන් ගන්න තියෙනවා. ඔය දැන් යන්තම් පටන් ගන්නනේ. ඔය එරනම ඔබට මුණ පණ වෙන්නේ නැද්ද? අපි දැනටමත් දකිමින් ඉන්නවා අම්මා තාත්තා මග දාලා ඉන්න මිනිස්සු දරුවෝ. අපි ළඟට දැක්ක පත්‍ර දාලා තිනවා අමාත්‍යාංශක ලේකම් කෙනෙක්. සෙල්ලම් මිනිහෙක් නෙවෙයි නේද? අමාත්‍යාංශක ලේකම් කෙනෙක්, ඇමති කෙනෙක්ගේ ලේකම් කෙනෙක්, අමාත්‍යාංශක නෙවෙයි සමවන්න. ඇමතිවරයෙක්ගේ ලේකම් කෙනෙක් අම්මව ගිහිල්ලා පාර දාලා එනකොට අම්මා නැත්තම් තාත්තා පාර දාලා එනකොට පොලිසිය දවුවලා ආපොතරක් අරගෙන සිද්ධ වුණා. තමන්ගේ අම්මා තාත්තා බලු කුටි දාලා හදපු අය ගැන අපේ පත්‍රවල විස්තර හැව්වා. එතකොට තමන්ගේ දෙමාපියන් තමට බරක් වෙනවා නම් දරුවෝ දෙමාපියන්ට සලකන්නේ නැත්තම්, දරුවන්ට දරුවන්ගේ සලකන්නේ නැත්තම් සමාජයක, වැඩිහිටියන්ට වැඩිහිටියන්ගේ සලකන්නේ නැත්තම් සමාජයක
තරුණ පරපුරට තරුණකම නැත්තම් සමාජයක මනුෂ්‍යත්වය නැත්තම් සමාජයක එවැනි සමාජයක ජීවත් වෙන්නේ කොහොමද? ඒ නිසා අපි කියන්නේ එවැනි සමාජයක් ගමන් කරමින් ලේච්ඡත්වයට. සත්තු පවා තමන්ගේ දරුවන්ට ආදරේ, සත්තු පවා තමන්ගේ දෙමාපියන්ට ආදරේ. නමුත් මිනිස්සු අතර ඒක නැති වෙලා තියෙනයි ධනපති ක්‍රමය මේක නැති කරමින් යන්නේ. ධනපති ක්‍රමය තුළ ජීවත් වෙන්න බෑ. ධනපති ක්‍රමයට තව යන්න බෑ. මේක ඉවරයි කියලා තමයි අපි දකින්න නිසා මහා දෙවන්ත සමාජ පරිහානියක අපි ජීවත් වෙනවා. මේක අපි ගොදුරු බාටපත් වෙලා තියෙනවා. මේක මිදෙන්න ඕන. මිදෙන්න පුළුවන් එකම ගයි තියෙන එක තමයි 1971 අප්‍රේල් අරගලේ සහෝදරු තෝරාගත්තු මග සමාජවාදී ගොඩනගන මග. මුළු සමාජයේ කැමතුනත් අකමැතුනත් එක තෝරගන්න බල කරලා තියෙනවා. ඒ අර මගක් නැහැ වෙන්නේ. ඊළඟට මොකක්ද තියෙන්නේ අපිට විශාල දේශපාලන අර්බුදයක් තියෙනවා. දේශපාලන පිරීලා. අද දේශපාලන මොනවද තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ නැරෙන්න අපේ රටේ තියෙන සිළුම දේශපාලන ව්‍යාපාර බිඳුවට පිරීලා තියෙන්නේ. වංචාව, කොරකම, අපරාධ, ජඩකම මේවා තමයි පිරීලා තියෙන දේශපාලන. දේශපාලන තියෙන්නේ මේවා කරන්න. අපිට උදාහරණ ඕනතරම් කියන්න පුළුවන්. දැන් ඔබ කල්පනා කරනකොට අපේ රටේ දේශපාලඥයෝ බලේ හිටපු අය බලේ ඉන්න අය කොතරම් හුරුද? දැන් මේ ආණ්ඩුව කතා කරේ කොහොමද? මේ අවුල් ආණ්ඩුව හදනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරද්දනකොට මේ ආණ්ඩුවේ නායකයෝ සිවිල් සමාජ බලවේග ඔක්කොම කිව්වේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ දෙවන්ත හොරකම් වංචා සිද්ධ වුණා. හොරු අල්ලන්න ඕන කියලා කතා කරේ. හොරු අල්ලන්න ආණ්ඩුව ආවේ. මොකද සිද්ධ වුනේ? ආණ්ඩුව හොරු අල්ලන්න කතා කරා. හොරු ආණ්ඩුව අල්ලගත්තා. දැන් ආණ්ඩුව හොරු වැල්ලුවේ නැහැ. හොරු ආණ්ඩුව අල්ලලා තියෙන්නේ. හොරුන්ගෙන් භාගයක් ආණ්ඩුවට ආවා. ඊට පස්සේ මේ ආණ්ඩුවේ කට්ටිය හොරකම් පටන් ගත්තා. දැන් පරණ හොරුයි අලුත් හොරුයි දෙගොල්ලෝ එකතු වෙලා. පරණ හොරුයි අලුත් හොරුයි දෙගොල්ලෝ එකතු වෙලා හොරා කොයි හොරාද කියලා හොයාගන්න අපට බෑ. දැන් හොරාම කෑ ගන්න හොරා අල්ලපිය කියලා. සමහර හොරුනේ කෑ ගන්න හොරු අල්ලපන් කියලා නේද? පරණ හොරු කෑ ගන්න අලුත් හොරු අල්ලන්න කියලා. මහින්ද මහත්තයාට කෑ ගන්න මහ බැංකුවේ හොරා අල්ලන්න කියලා. මහ බැංකුවේ හොරා කෑ ගන්න පරණ හොරු අල්ලනවා කියලා. එකෙක්වත් අල්ලන්නේ නැහැ. මොකද දෙගොල්ලම හොරු. අපි බලන් ඉන්නවා සම්දර්ශන වගේ අරෙන් අල්ලයි මෙහෙන් අල්ලයි කියලා. අපි රවට්ටන්නේ දෙට අර විමල විරස මහත්තයා වගේ පොඩිත් නෑ ඉතින් නමුත් මහින්ද මහත්තයා සාපේක්ෂව පොඩි හෙරෙක් අල්ලන්නේ. දැන් මේ යන්නේ එහෙම එකක් නෑ අපිට සම්දර්ශන පෙන්නනවා. හැබැයි ඇත්ත ගත්තොත් පන්ති ආරක්ෂා කරගෙන මේ යන්නේ. මතක තියාගන්න ධනපති පන්තියට උද්දෝගයාත්මක වෙන්නේ නෑ. ඒගොල්ලෝ පන්ති ආරක්ෂා කරනවා. දැන් බලන්නකෝ රතුපස්වල ඝාතනයක් සිද්ධ වුණානේ. වෙඩි තියලා මතකද? වතුර ඉල්ල බෑ 3 දිනක් මැරුණා. ඒකට විශාල උද්ඝෝෂණ ගිහිල්ලා පරීක්ෂණ කරලා අවසානයේ දැන් ළඟදී ගත්ත අත්අඩංගුවට හමුදා සෙබළු 3 දෙනෙක්. හමුදා සෙබළු 3 දෙනෙක් ගත් අත්අඩංගුවට රතුපස්වල වෙඩි තිබීම සම්බන්ධයෙන්. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ සෙබළු 3 දෙනාට අර මැරිච්ච අයත් එක්ක කිසිම පුද්ගලික තරහක් තිබුණ නැහැ කියලා අපි දන්නවා. අඳුනන්නෙත් නැහැ දැකලත් නැහැ. සෙබළු කරේ තමයි තමන්ගේ අනට අනුව කොකා ගස්සපෙක. දැන් මොකදලා තියෙන්නේ? කොකා ගස්සපු සෙබළ ඇතුලේ කොකා ගස්සපන් කියලා කියපු හදේ එළියේ. කියන්නේ අනදීප මිනිස්සු එළියේ. ඝාතනයේ සැලසුම් කරපු කට්ටිය එළියේ. හමුදාව කැඳවපු කට්ටිය එළියේ. හැබැයි රාජකාරී කරන්න ගිහිල්ලා කොකා ගස්සපන් කිව්වට පස්සේ ගස්සපු හදේ ඇතුලේ. එනිසා කොකා අතීතයන් ඉන්න කට්ටියත් ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ගස්සපන් කියලා කියන ගැම්මට ගස්සන්න යන්න එපා. එහම ගැස්සුවට පස්සේ ගැස්සෙන්නේ ඕගොල්ලන්ටම තමයි. අපේ පන්ති මිනිස්සු ඇතුලේ ඉන්නේ අවසානයේ. මරුණෙත් අපේ පන්ති මිනිස්සු ඇතුලේ ඉන්නේ අපේ පන්ති මිනිස්සු පාලක පන්තියේ ඉහළ පන්තියේ කට්ටිය නිරුපද්දතේ එළියේ. දැන් මේ දවස්වල අපි කවුරුද දන්නව මේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයා ඉන්න රිමාන්ඩ් එකේ රාජ්‍ය බන්ධනාගාරේ. මොකටද එතුමා රිමාන්ඩ් කරලා තියෙන්නේ? තාජුදීන් ඝාතනයේ තොරතුරු වසංකරා කියලා තමයි එතුමා රිමාන්ඩ් එකේ ඉන්නේ. දැන් ප්‍රශ්නේ මොකද? එතුමත් අහලා තිබ්බා දැන් මේ මාවතියන් ඉන්න රක්ෂිත බන්ධනාගාරේ තොරතුරු වසංකරා කියලා කො මරපු කට්ටිය කියලා. හරි. එතුමත් ඇතුළේ ඉන්න ඕන කෙනෙක් ඈ. එයා එළියට එන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? තාජුදීන් ඝාතනයේ තොරතුරු වසංකරා කියලා අනුසේනායක මහත්තයා ඇතුළේ තියන් ඉන්නෝ. හැබැයි තාජුදීන් මරපු කට්ටිය නෑනේ. ඒගොල්ලෝ එළියේ. පුදුම නීතියක් නෙමේක. දැන් තොරතුරු වසංකරපගෙන ඇතුළේ යනවා නම් ඊට කලින් එන්න ඕනේ කවුද? මරපු කෙනානේ. මරපු කෙනා එළියේ ඉන්න. ඒ තොරතුරු හංගපු කෙනා විතරක් ඇතුළට ගන්න නීතියක් අපේ රටේ තියෙනවා. ඇයි ඒ පාලක පන්ති නීතිය බලපාන එක විදියකට. ඒගොල්ලෝ පන්තියකට එන්නේ. රාජපක්ෂලා, මෛත්‍රීපාලලා, රනිල්ලා මේ කට්ටිය ඔක්කොම එකට එන්නේ. එකට හොරකම් කරන අවබෝධයෙන්, එකට හොරු රකින්න අවබෝධයෙන් ජනතාව රට්ටන්න ඔය බිම් මට්ටමේ පහළ මට්ටමේ කුරු දෙනකොට මොකක් හරි එකක් කරලා යන්තම් ඇඟ බේර ගන්න ඕක තමයි වෙන්නේ. දේශපාලන පිරිලා තියෙන්නේ. අපි ඒ කාලේ කතා කරා මේ ආණ්ඩු වංචා දූෂණ නාස්ති වැඩි ඒක වළක්වන්න ඕන කියලා. දැන් මොකද වෙන්නේ? දූෂණ වළක්වන්න, නාස්ති වළක්වන්න, කළමනාකරණය කරන්න විනිවිද භාවය දෙන්න ආපු කට්ටිය දැන් කොහොම විනිවිද භාවය? ආපු ගම මහ බැංකුවේ මහා හොරකමක් කරා මහා දවල්. දැන් මොකදලා තියෙන්නේ? මහ බැංකුවේ දෙවන්ත මූල්‍ය වංචාවක් කරා, බැඳුම් කර වංචාව ලංකාවට කෝටි 5000කට වැඩි පාඩු කරා, පරීක්ෂණ පවත්වනවා.
ඉතින් කෝප් සභාවේ පරීක්ෂණ පැවැත්වුවා අපි හන්දිනු සහෝදරලා. ඒ පරීක්ෂණේ මදි කියලා ජනාධිපතිතුම සමත් දැම්මා. අපි දැනගත්ත ඔක දානකොටම ඔය හදන්න වැඩි අදගෙන යන්න කියලා. දැන් ඔන්න ඊ පිටත තීන්දුවක් කරන් තිනකොට ජනාධිපති කොමිසමේ කාලේ තව මාස 3කටද දික් කරා. ඉතින් ඔක දික් කර යයි ඊළඟ ආණ්ඩුව වෙනකම්. පරීක්ෂණ පමණයි මුකුත් වෙන්නේ නැහැ. හොරු මොකදලා තියෙන හොරකම් කරපු සල්ලෙන් දැන් ජනමාධ්‍ය පටන් ගන්නවා. පත්තර පටන් ගන්නවා. නේද? ගුවන්විදුලි නාලිකා පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ දුවනවා. කළු සල්ලි වලින්. ඔක තමයි ඇත්ත කතන්දරේ. දැන් අපේ නාස්තිය කොහොමද? තමුන්වන්සලා කවුරුත් දන්නවා අපේ රටේ විශාල නාස්තියක් තියෙනවා. මහජන මුදල්. ආර්ථිකය අමාරුයි කියලා අපිට බදු ගන්නවා. වැට්පත් වැඩි කරලා 15% කරලා ගිය අවුරුද්දේ. දුරකථන ගාස්තු වැඩි කරලා තියෙන දුරකථනයේ 49%ක් බදු ගෙවනවා අපි. දුරකථන පාවිච්චි කරනකොට 49%ක් බදු. අන්තර්ජාලයට 25%ක බද්දක් ගෙවනවා අපි. ඒ කාලේ කතා කරගෙන රයිල් මාත්‍ය චන්ද්‍ර කලෙන් කතා කරේ තරුණයන්ට අන්තර්ජාලය නොමිල දෙන්න ඕන. ආරම්භයක් හැටියට ප්‍රධාන නගරවල Wi-Fi කලාප දාලා අන්තර්ජාලය නොමිල දෙන්න. කතා කරේ Wi-Fi කලාප වලින් නොමිල අන්තර්ජාලය දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ගිය අයවෙන් අන්තර්ජාලය පාවිච්චි කරනට 25%ක බද්දක් ගහලා තියෙනවා. එමයි වැඩ සිද්ධ වෙන්නේ. දැන් මං කියමින් මොකද්ද? අපට බදු ගහලා හොයාගන්න සල්ලි ටිකට මොකද වෙන්නේ? ඒ සල්ලි ටික මහා පරිමාණයෙන් නාස්ති කරනවා. කොහොමද? ගිය අවුරුද්දේ ආණ්ඩුව සල්ලි වෙන් කරා වාහන ගන්න විතරක්. ඇමතිවරුන්ට වාහන ගන්න රුපියල් කෝටි 118ක් වෙන් කරා. ගිය අවුරුද්ද 2016 කෝටි 118ක් වෙන් කරා. අගමැතිට වාහන කීපයක් ගන්න ආරක්ෂාවට කෝටි 60ක් වෙන් කරා. කෝටි 178යි. ඒ කාලේ තමයි වැට් බද්ද වැඩි කරේ. 15% කරේ. ඒ වෙලාවේ අපේ පක්ෂ නායක අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී ආව මුදල් ඇමතිගෙන් ප්‍රශ්නයක් වැට් බද්ද 15% කිරීම නිසා ඔබ ආණ්ඩුව අලුතෙන් එකතු කරගන්නා බදු ප්‍රමාණය කීයද කියලා ගිය අවුරුද්දේ මුදල් ඇමති උත්තරයක් දුන්නා කීයද? රුපියල් කෝටි 180ක් හොයා ගන්නවා කියලා. වැට් බදු වැඩි කිරීම නිසා අලුතෙන් ලැබෙන ආදායම ගිය අවුරුද්දේ රුපියල් කෝටි 180යි. එතකොට අපට වැට් බද්ද වැඩි කළා කෝටි 180ක් හොයා ගන්නකොට මොකද කරලා තියෙන්නේ? ඒකෙන් කෝටි 178ක් වෙන් කරලා වාහන ගේන දෙකන ඉතුරු වෙන්නේ. ඉතින් මොකද? අපිට බදු වාහන ගෙනව නැත්තම් බදු වැඩි කරන්න ඕනේ. දැන් අපිට පැහැදිලි බදු ගහලා ගන්න සල්ලි බදු ගහලා ගන්නේ ණය බේරන්න නෙවෙයි ඇමති මණ්ඩලේ නඩත්තු කරන් යන්න. ඇමති මණ්ඩලේ සතුටින් තියන්නේ නැත්නම් උන් පයින්නවනේ. මේකෙක්වත් දින් රට ගැන ඉඳලා නෙවෙයි. වරදන්න වරප්‍රසාද තින්නේ වාහන දුන්න නැත්නම් පයින්නෝ. වරප්‍රසාද දුන්න නැත්නම් පයින්නෝ. තියාගන්න නම් හැමතිස්සෙම අර නේද ජකා බැඳගත්තම දොළ පිටින් දෙන්න ඕන වගේ. ඒ වගේ දැන් ඉල්ලනකොට දෙන්න ඕන. ඉල්ලනකොට දෙන්න ඕන. නැත්නම් පයින්නෝ. ආණ්ඩු වැඩේ කියලා ආණ්ඩු බයේ. රට ගැන හැඟීමක් නැහැ. ජනතාව ගැන හැඟීමක් නැහැ. දැන් මේ අවුරුද්දේ කොහොමද? මේ අවුරුද්දේ මේ වෙනකොට කොහොමද? පහුගිය දවස්වල කෝටි 54ක් වෙන් කරගත්ත වාහන ගේන්න. දැන් අලුතෙන් ආයෙ කෝටි 37ක් වෙන් කරන් වාහන ගේන්න. වාහන මොකටද මේ එකම ඇමතිවරුන්ට? ගිය අවුරුද්දේ වාහන ගෙනාපු හදා මේ අවුරුද්දේ අලුතෙන් වාහනයක් ගන්නවා. ඇයි? උන්ට අවුරුදු දෙකක් පදින්න බෑක වාහනේ. හැමතිස්සෙම බ්‍රෑන්ඩ් නිව් එකක් ඕන. අවුරුද්දක් පරනවා මේක දානවා සංචිතයට. ඒක දිරාපත් වෙන මහජන මුදල්. හැමතිස්සෙම අලුත් වාහනයක් පදීමේ මනෝභාවයක් ඇදලා තියෙනවා. ඒ වාහන පැත්ත. අනිත් පැත්තෙන් මොකද? අනිත් පැත්තෙන් තියෙන දේ තමයි ගොඩනැගිලි වලට නාස්ති කරන. දැන් මේ ගිය සතියේ අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස සහෝදරයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. ලංකාවේ අමාත්‍යාංශ කීපයක් ගොඩනැගිලි අරන් තියෙනවා කුලියට අමාත්‍යාංශ වලට. ඒ ගොඩනැගිලි වලට ගෙවන කුලිය කොච්චරද කියලා. ආණ්ඩුව උත්තරයක් දුන්නා. මොකද උත්තරේ? ඒගොල්ලෝ කිව්වා අමාත්‍යාංශ 10කට මාස්පතා ගෙවනවා කුලිය හැටියට රුපියල් මිලියන 150ක් කෝටි 15. හැම මාසෙකම රුපියල් කෝටි 15 ගාණක් වියදම් වෙනවා අමාත්‍යාංශ වලට කුලියට ගොඩනැගිලි අරගෙන. රජයේ ගොඩනැගිලි තියෙද්දි අර හොඳ ලස්සන ගොඩනැගිලි, බ්‍රෑන්ඩ් නිව් ගොඩනැගිලි, නවීන ගොඩනැගිලි ඕනෝනේ ඒගොල්ලන්ට. වැඩ නොකරට අමාත්‍යාංශ මෙලොව හත්තිලවක් කරන්නේ. හැබැයි උනට හොඳ ගොඩනැගිලි ඕන. ඒවට ගොඩනැගිලි ගන්න කුලියට යාළුවන්ගේ ගොඩනැගිලි තමයි ගන්න කුලියට කෝටි 15 ගාණක් ගෙවන මාසෙට. ඒක වැඩිම ගෙවන්නේ මොකටද? ඒකෙදිම උත්තර දුන්නා වැඩිම ගෙවන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයට. දැන් අපි නාමල් සහෝදර සටන් කර ඉන්නේ. ඔය ගොඩනැගිලි ගිහිල්ලා බැටළුවා අපේ සහෝදරු ගිහිල්ලා. මොකද්ද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට ගත්ත ගොඩනැගිල්ලට ගෙවන කුලිය මාසික කුලිය ලක්ෂ 245යි. අපි නෙවෙයි කියන්නේ ආණ්ඩුව කියන්නේ. ලක්ෂ 245 කියන්නේ කෝටි 2යි ලක්ෂ 45ක් මාසික කුලිය. රාජගිරිය ගොඩනැගිල්ල තියෙන්නේ. කෝටි 2කමාරට ලක්ෂ 5යි අඩු. දැන් ඒගොල්ලෝ කියනවා මාස 11ක් කුලිය ගෙවවලු. මාස 11 කුලිය කෝටි 27ක්. හැබැයි තාම පදිංචි වෙලා නැහැ. යස්මි. අගේ
අමාත්‍යාංශයකට ගොඩනැගිල්ලක් කරන් තියෙනවා. මාස 11ක් තිස්සේ කුලිය ගෙවනවා තාම පදිංචි වෙලා නැහැ. කුලිය ගෙවපු කුලිය කෝටි 27යි. හැම මාසෙකම මේක ඉවර වෙන්නේ නැහනේ. කෝටි දෙකම අරගෙන ගෙවනවා. කගේ සල්ලිද මේ? කජුවට කොස්තරද? නෑ මේ මහ ජනතාවගේ බොටු මිරකලා අපේ සාකු සුද්ධ කළ ගන්න සල්ලි ඒක අපි කිව්වේ ආර්ථිකෙත් බිඳවට්ටලා දේශපාලන සංස්කෘතිය පිරීලා තියෙන්නේ ගොඩ ගන්න බෑ. හොර රැලක් ඉන්නේ. අර රෝන් සදරිස්සර ගෝ මේකට මේ ඔතුණු පලන් චෞරියෝ ටිකක් ඉන්නේ කියලා අපේ රටවල. හරිද? හොරු ටිකක් බලය අල්ලන් ඉන්නේ. හොරුන්ගේ පාලනයක් තියෙන්නේ. කලින් හිටියා නිල් පාට හොරු දැන් හොරද නිල් පාට කොළ පාට හොරු දෙකොල්ල එකතු වෙලා දැන් වෛවර්ණ හොරු බවටපත් වෙලා දැන් හොරකම් කරන පටන් ගන්න තියෙනවා. නාස්ති කරනවා මහජන මුදල් ආර්ථිකෙත් පෙරලා දේශපාලන සංස්කෘතිය පිරීලා මොකක් අදිතුලා නැහැ. පැති මාරු කරන ඒ පැත්තෙන් මේ පැත්තට පයින් අරමුණක් නැති අමාත්‍යාංශයක් පාලනය කරන්න දන්නේ නැති අමාත්‍යාංශ බෙදන් දන්නේ නැති කට්ටියක්. දැන් ওই කතාවක් කරනවනේ මොකද්ද? ඇමති මණ්ඩල සංශෝධනයක් කිය. දැන් මොකද වෙන්නේ යන්නේ ඔය? කලබලෙන් බා මුකුත් වෙන්නේ නැහැ. ඇමති මණ්ඩල සංශෝධනයක් කියන්නේ මේ කට්ටිය එළවල අලුත් කට්ටියක් කියනව නෙවෙයි. මේ ඉන්න හොරුරලේම විෂයන් නෙඩිමෙඩි මාරු කරනවා. කූට්ටම නේද? කූට්ටමයි අල්ල බෙදෙනවා. ඔය කූට්ටම කොච්චරන්වත් ඕකෙන්නේ ජෝකර්ලා විතරයි. ඕකේ ආසි නැහැ. ජෝකර්ලා විතරයි ඉන්නේ නිසා ඒ ජෝකර් මේ ජෝකර්ට මාරු වෙනවා මේ ජෝකර් ඊට මාරු වෙනවා. ඒ අරගෙන මුකුත් වෙන්නේ නැහැ. ඒ සෝය ඇමති මණ්ඩල සංශෝධන කියන බුරු කතන්දර. ඕකේ මුකුත් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඔය ඉන්න කට්ටියට බලාපොරොත්තු දෙන්නයි ඔය නිකන් කකුල දෙපැත්තෙන් ඉන්න කට්ටිය පොඩ්ඩක් බය කරන්නයි කියන කතාව. ඔය සංශෝධන වලින් රට ඉස්සරහට යන්නේ නැහැ. අපට ඕන සංශෝධනයක් මොකද්ද? ඇමති මණ්ඩල නෙවෙයි. අපට ඕන සමාජ වෙනසක්. මේ ඇමති මණ්ඩලයි මේ ආණ්ඩුයි මේ ධනපති ක්‍රමයයි ධනපති ආර්ථිකයයි සියල්ල අයින් කරලා අලුත් ආර්ථිකයක් අලුත් සමාජයක් ඒ සඳහා අලුත් ආණ්ඩුවක් හදන දේශපාලන ක්‍රියාවලියක් ඕන. ඒ සඳහා තමයි අපි ජනතා පෙළගස්සනකම තියෙන්නේ. අන්නේ සඳහා අපි ජනතා පෙළගස්සනකම අපිට මෙන්න ඉන්නවා ආදර්ශය 1971 අප්‍රේල් 6. අපි එකෙන් ආදර්ශය ගන්නකම් මේ ගමන යනවා. මේගොල්ලන්ට රට හදන්න බෑ. මේගොල්ලෝ ගාව කලමනාකරණය නෑ. මේගොල්ලෝ නාස්තිකාරයෝ. හැබැයි අපට පුළුවන් මේ වැඩේ කරන්න. අපට පුළුවන් කියන එක මම ඔබට ඔප්පු ගන්නම් මේ වෙනතරතුරකින්. මේ දවස්වල මාධ්‍ය ක්ෂේත්‍රයේ යන පොඩි ප්‍රවෘත්තියක් මොකද්ද? ලංකාවේ පොහොසත්ම දේශපාලන පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. අපට ලොකු ආඩම්බරයක්. මේක දාන්නේ අපි දන්නවා පොඩි වෙන ආරමුණකින් දාන්නේ. නමුත් අපිට ලොකු ආඩම්බරයක් මොකද? ඕගොල්ලෝ අපි ඉන්න පක්ෂය තමයි පක්ෂලක්ෂ පොහොසත්ම පක්ෂය. ඇත්තනේ. අපි මතවාදයෙන් පොහොසත්, අපි ධෛර්යයෙන් පොහොසත්, අපි අත්දැකීම් වලින් පොහොසත්, අපි දැක්මෙන් පොහොසත්, අපි අරමුණෙන් පොහොසත්. ඒ වගේම අපි දැන් පක්ෂයක්ෂ ගත්තොත් එහෙම අපිට ආර්ථික ශක්තියත් අපි පොහොසත්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අනිත් අපිට දුප්පත්ද නැහැ. ඔය කොහොමද දැන් මේ අපි දැක්ක ඔය සත්‍යන්ත ඉංග්‍රීසි පත්‍රයක දාලා තිබුණා. දැන් අපේ රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂ ඔක්කොම හැම අවුරුද්දකම දෙසැම්බර් මාසෙන් පස්සේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ වෙනකොට ඒ වසරේ අපේ ඒ පක්ෂයේ අයවැය ලේඛනය විගණනය කරලා විගණන සමාගමකින් අනුමත කරගෙන මැතිවරණ කොමසාරට බාර දෙන්න ඕනේ. අපි අපේ පක්ෂයේ හැම අවුරුද්දකම ජනවාරි මාසේ අග වෙනකොට කලින් වසරේ අපේ අයවැය වාර්තාව මැතිවරණ කොමසාරට බාර දෙනවා. එක්සත් ජාතික පක්ෂත් බාර දෙනවා. ශ්‍රී ලංකාවත් බාර දෙනවා. මේ වාර්තා ගත්තට පස්සේ මේ වාර්තාවලට අනුව වැඩි ඉතිරියක් තියෙන්නේ අපි හොඳ බැංක් අපි කියන්නේ මූල්‍ය සංචිතයක් තියෙන්නේ වැඩි ආදායමක් ලැබලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂෙත් නෙවෙයි ශ්‍රී ලංකාවත් නෙවෙයි. ඕගොල්ලෝ බැලු බැලමට එහෙම වෙන්න බෑ කියලා. ධනපති ඉන්නේ පැත්තේ ජාවාන කරුනේ පැත්තේනේ. ඇයි මේ වෙලා තියෙන්නේ? පළවෙනි කාරණා තමයි ওই පක්ෂ දෙකම දෙන්නේ බොරු වාර්තා. ඇත්ත වාර්තා දෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තමයි ඇත්ත වාර්තාව හදලා කොහොමද දෙන්නේ අපිට හංගන්න කිසිවක් නෑ අපි නිසා අපි අපේ වියදම මොකද්ද ආදායම මොකද්ද කියලා ඇත්ත කියන්න අපිට පුළුවන් නිසා අපි ඇත්ත වාර්තාව හදලා දෙනවා. අපි කියන්නේ තමයි ඔන්න අපේ සමාජයේ ඉන්නවා නම් අර විද්වතුන් අපේ සමාජයේ ඉන්න සිවිල් සමාජ කට්ටිය මොකද්ද accountability ගැන කතා කරන්නේ නේද? එහෙම කතා කරන කට්ටියක් ඉන්නෝනේ. විනිවිද භාවය ගැන කතා කරනවා. විනිවිද භාවය ගැන කතා කරනවා අපි කියනවා විනිවිද භාවයේ සහිතව තමන්ගේ අයවැය වාර්තා හදන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. එක්සත් ජාතික පක්ෂයේ සොච්චං ආදායමක් ලබන සොච්චං වියදමක් කරන පක්ෂයක්ද? අපි දන්නෝ කොහොමද වියදම් කොහොමද ආදායම් කියලා. ශ්‍රී ලංකාවේ එහෙමද? මොකද වෙලා තියෙන්නේ? වෙනස මේකයි. ඒගොල්ලෝ පක්ෂයට හම්බෙන සල්ලි තමන්ගේ පුද්ගලික බැංකුවෙන් උඩ දාගත්තට අපි එහෙම කරන්නේ. ජනතා විමුක්ති වෙනස මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන සියලුම ආධාර අපේ පක්ෂ නායකයෝ කවුරුවක්වත්
තමන්ගේ පුද්ගලික බැංකු ගිණුම් වලට දාගන්නේ නැහැ. ඒ හැම සතයක්ම පක්ෂ ගිණුම් වලට දාලා පක්ෂ ශක්තිමත් කරලා තමයි තියෙන්නේ. අපි කවුරක්වත් පක්ෂ මුදල් සතහක්වත් වංචා කරලා නැහැ. නිසා මහජන මුදල් වංචා නොකරනවා කියන එකට හොඳම සාක්ෂිය ඕක. අපේ සහෝදරයන් සන්තෝෂ වෙන්න පුළුවන් අපිට මොකද්ද? අපේ සහෝදරයෝ කැටහොල්ල සල්ලි හෙවුණා. ආධාර පත්‍රෙන් සල්ලි හෙවුණා. ටිකට් එකවල සල්ලි හෙවුණා. ඒ සල්ලි කිසිවක් අපද ගේන අය ඔක්කොම අපි ගෙනල්ලා ගානට දාලා අපි අර මුදල් හදලා තියෙනවා. අපේ විතරක් නෙවෙයි ওই පක්ෂ දෙකේම ඇමතිලා පඩිය ගන්නව පුද්ගලිකව, മന്ത്രിවරු ගන්නව පඩිය පුද්ගලිකව, පළාත් සභාවේ කට්ටිය, ප්‍රාදේශ සභාවේ කට්ටිය ඔක්කොම පුද්ගලිකව වැටුප ගන්නවා. අපේ පක්ෂයම නෙවෙයි. අපේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල පවා වැටුප පුද්ගලික ගන්න නැතුව අපේ පක්ෂය අර මුදලට එකතු කරලා තියෙනවා. ඒ නිසා අපේ පක්ෂය පොහොසත්. හොඳ නැද්ද? එම් පක්ෂ හොඳ නැද්ද? හොඳයි. මොකද කියන්නේ? ජනතා විමුක්තිය සමත් වෙලා තියෙනවා. තිබෙන කුඩා මුදල් ප්‍රමාණය එකතු කරලා නාස්ති නොකර වංචා නොකර කලමනාකරණය කරලා මැතිවරණත් කරලා වැඩි මුදලක් ඉතුරු කරගන්නත් අපි සමත් වෙලා තියෙනවා. අපි හිතනවා ඒ ප්‍රතිපත්තිය රටට ආදර්ශකවොත් එහෙම රට හදන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂයේ මුදල් ප්‍රතිපත්තිය රටට ආදේශ කරන්නේ නම් හිට රට හදන්න පුළුවන් එකම මුදල් ප්‍රතිපත්තිය තියෙන්නේ අපට විතරයි. විනිවිද භාවය තියෙන අපට විතරයි. නිසා අපි විශ්වාස කරනවා අපි අභියෝගයක් තියෙන්නේ මේ ධනපති පන්තිට අපි කියන පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණ වගේ අන්න පොසත් පක්ෂයක් දෙන්න. එහෙම කරන්න බෑ. මොකද ඒගොල්ලෝ තනිතනියෙන් සල්ලි වෙන කට්ටිය මිසක් තනිතනියෙන් ඉඳන් කට්ටිය මිසක් පක්ෂයක් ලෙස ඉඳන් කට්ටිය නෙවෙයි. මම මේක කිව්වේ මේ දවස්වල මේ කතාව යන්නේ තියෙන නිසා. ඉතින් අපට ලොකු අපි දැන් ලොකු ගෞරවයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. නිසා ජනතා විමුක්තිය ජයග්‍රහණය කරා යනකොට ඒ ජයග්‍රහණය පෙන්නන පෙරමග ලකුණු වගේ තමයි මේවට පේන්නේ. ජනතා විමුක්තිය පොසත් පක්ෂයක් හොඳයි. ඉතින් සහෝදරනි, ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ අපේ රටේ විශේෂ දේශපාලන ව්‍යාපාරයක්. අපි මේකත් එක්ක ඉස්සරහට යන්න ගම තියෙනවා. අපි කවුරුත් කිව්වා අපේ රටේ තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර දෙන මොකද්ද? උත්තරේ තමයි සමාජවාදී. සමාජවාදී ගැන නැතුව වෙන මඟක් අපිට නැහැ. අපි මොකද්ද කරන්න ගම තියෙන්නේ? අපි විශ්වාස කරනවා අපේ රට හදන්න පුළුවන්. අපි ඊටමත් සැලසුම් සහගත ආර්ථිකයක් හදන්න ඕන. අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. ණය මත යැපෙනවා වෙනුවට, බදු මත දැඩ මත යැපෙනවා වෙනුවට, රටේ සම්පත් විකුණන් කරන වෙනුවට අපි වත්කම් උපයන ආර්ථික හදන්න ඕන. අද අපේ ආණ්ඩුව මොන වගේද? අද අපේ ආණ්ඩුව කොච්චර දුර්වලද? එක පැත්තකින් මේ ආණ්ඩුව ආර්ථික පැත්තෙන් ගත්තොත් හරියට පරණ වලව්වක් වගේ. අපි දන්නවා පරණ ගරා වැටිච්ච වලව් තියෙනවා. කලින් දේපොළ තිබ්බා, කලින් බලය තිබ්බා, දැන් ඒව නැති වෙලා අලුත් ක්‍රමයට හැඩ ගන්න බැරි වෙලා වලව් බංකොලොත් වෙනවා. බංකොලොත් වුණාට පස්සේ කොහොමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන කිසිවක් නැතුණාට බලවකම තියාගන්නත් උන ආදායම් මාර්ගයක් නැතුණාට පස්සේ මොකද කරන්නේ? ජීවත් වෙන හොරාට පටන් ගන්නවා. වලව්වේ තිබිච්ච පරණ දේවල් විකුණනවා. මුලින්ම පිත්තල පඩිකන් ටික විකුණ ගන්නවා. ඊට පස්සේ කළුවර කවිච්චි විකුණ ගන්නවා. ඊට පස්සේ පෙට්ටකම විකුණ ගන්නවා. පුටු සෙට් එකක් විකුණ ගන්නවා. ඉඩම් කෑලි ටිකක් විකුණ ගන්නවා. අන්තිමට වලව්ව බංකොලොත් වෙලා එකයි. මේකත් එහෙමනේ. විකුණන් කෑම තමයි ප්‍රතිපත්ති බංකොලොත්. ධනවාදී බංකොලොත්. මේක බංකොලොත් වෙච්ච පරණ වලව්වක් වගේ ගොඩ ගන්න බෑ. මේකේ තේරුමක් නැහැ. අලුත් සමාජයක් අපිට ඕනේ නිසා. අනිත් පැත්තෙන් ගත්තොත් දේශපාලන වශයෙන් ගත්තොත් මේ ආණ්ඩුව කොහොමද? මේකට අරමුණක් නැහැ, දැක්මක් නැහැ. යන්නේ කොහෙද කියලා කවුරුත් දන්නේ නැහැ. යන්නේ කොහෙද? මල්ලේ පොල් ආණ්ඩුවක් මේක. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ. ජනාධිපති කරන්නේ මොකද්ද කියලා අගමැති දන්නේ නැහැ. අගමැති කරන්නේ මොකද්ද කියලා ජනාධිපති දන්නේ නැහැ. අද ජනාධිපති කොහෙද ඉන්නේ කියලා අගමැති දන්නේ නැහැ. අද අගමැති කොහෙද ඉන්නේ කියලා ජනාධිපති දන්නේ නැහැ. ඇමති මණ්ඩලෙ උන් කරන දෙක මේ දෙන්නම දන්නේ නැහැ. හැමෝම තම තමන්ට උන් જાති කර ඉන්නෝ මේක ඇතුලේ. රට ඉබාගාතේ යනවා, ආයාලේ යනවා. රටේ පාලනයක් තියෙනවයි. රටේ පාලනයක් නැහැ. අපි ඔක්කොම පුරුද්දට වැඩ කරන්නේ. රජයේ සේවකයා පරණ පුරුදු දේ නැගිටිනවා නේද? දත් මැදලා මුං මොදලා ඇඳුම් ඇඳ ගන්නවා, බෑග් එක ගන්නවා අතට, බත් පැකට් එක හදා ගන්නවා, දා ගන්නවා බෑග් එකේ, නගිනවා බස් එකේ. ඉතින් ට්‍රැෆික් එක ගාටලා වැඩ පොළට යනවා, පුරුද්දට මොනවටියක් කරනවා, පහට ඕෆ් වෙනවා, නගිනවා බස් එකේ, ගෙදර එනවා, කනවා, ටීවී බලනවා, පුතිය ගන්නවා. ඔකට ආණ්ඩුවක් ඕනේ. ඔකට ආණ්ඩුවක් ඕනේ නැහැ. ඔය පුරුද්දට වැඩ කරන් යනවා. අලුතෙන් මොකක්වත් නැහැ. අපේ ළමයි ටිකත් එහෙමනේ. උදේ පාන්දර නැගිටිනවා, පොත් බෑග් එක ගන්නවා කරට, ස්කූල් වෑන් එකේ ගාවට එනවා, ෆෝන් එක දුන්නම දූලි කරන නගිනවකට, කෑම් පැකට් එකක් තරන් යනවා නේ, නැගිලි ස්කූල් යනවා, ඉතින් මොනවට එකගෙන ගන්නවා, ඉස්කෝලෙන් එනවා, ටියුෂන් ක්ලාස් එකට යනවා, ඒකෙන් එනවා, අනිත් එකට යනවා, ඒකෙන් එනවා, හවස 8ට රැට 9ට ගෙදරට එනවා, 4 ගාතට බුදිය ගන්නවා, උදේට නයිත්. ඉතින් ඔකට ආණ්ඩුවක් ඕනද? ආණ්ඩුවක් ඕනේ නැහැ. මේව ඉබේ සිද්ධ වෙනවා. දැන් රට දුවන්නේ එහෙම. වෙනස්කම් මොකක්වත් නැහැ. වෙනස්කම් මොකක්වත් නැහැ. පරණ පුරුද්දට රට යනවා. ඇමතිවරුත් එහෙමයි,
උදේ නැගිටිනවා මාත්‍යාංශයට එනවා පොඩ්ඩක් එහෙම රවුම් ගහනවා. ඊට පස්සේ වාහන කීපයක් අලුතෙන් ගන්න ක්‍රමයේ බලනවා. ගොඩනැගිල්ලක් ගන්න කොහොමද කියලා බලනවා. කොමිස් ගන්න පුළුවන් පැත්ත මොකද්ද කියලා බලනවා. ඊට පස්සේ පාර්ටි එකට අරගෙන යනවා කියලා බලනවා. ওই ටික කරලා පාර්ලිමේන්තුවේ පොඩ්ඩක් කෑකෝ ගහලා ගෙදර යනවා. ඉතින් ඔහොම තමයි යන්නේ. රටම දුවන්නේ ඕකේ. අලුත් වීමක් නැහැ. අරමුණක් නැහැ. මේ අභියෝගයන්ට උත්තර හොයන්නේ නැහැ. ඉගෙන ගන්න නැහැ. මහන්සි වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ මේක අයාලයන් රටක්. මේක හරියටම ගත්තොත් ආණ්ඩුව මොකද්ද? මේ හවුල් ආණ්ඩුවක් නෙතින්. මේ ආණ්ඩුව හරියටම අන්ධයා සහ කොරා වගේ. අන්ධයාට පයින් යන්න පුළුවන් පාර පේන්නේ නැහැ. කොරාට පයින් යන්න බෑ පාර පේන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කොරා නැගලා අන්ධයා පිටේ. කොරා අන්ධයා පිට නැගලා අන්ධයාට පාර පෙන්න යනවා. ඔහොම යන්න බෑ. හරිද? කොරා කියනවා අන්ධයාට දකුණට හැරියන් කියලා. අන්ධයා දකුණම මඳුරන්න බෑනේ නේද? ඌ හැරෙන වමට. නැත්නම් වමට හැරියකම දකුණට හැරෙනවා. ඔතන ගලක් කිව්වට පස්සේ ගලේ හැපිලා තමයි නතර වෙන්නේ. ඔතන වලක් කිව්වොත් වලේ වැටලා නතර වෙන්නේ. ඔහොම තමයි යන්නේ. නිසා මේක කඩාගෙන වැටෙනවා හරි ඉක්මනින්. ප්‍රශ්න තියෙන එක නෙවෙයි. දැන් ඔය කට්ටිය කියනවා ආණ්ඩු පරද්දමු කියලා. මේ ආණ්ඩු පරද්දන එක හරි ලේසි. මේක අමාරුවක් නෙවෙයි. මේ ආණ්ඩු පරද්දන්න පුළුවන්. මීට වඩා ලොකු ආණ්ඩු ජනතාව පරද්දලා තියෙනවා. නමුත් අපි හිතනවා ජනතාව ඉස්සරහ තියෙන ප්‍රශ්නයක් මොකද්ද? මේ දුර්වල ආණ්ඩුව පරද්දන්න ඕන. හැබැයි මේ ආණ්ඩුව පරද්දන්න කලින් අපි අපේ ජනතාවට කියනවා තීන්දුවක් ගන්න මොකද්ද? මේ ආණ්ඩුව පරාජයටපත් කොට හදන්නේ කොමන ආණ්ඩුවක්ද? ඒ සම්බන්ධ තීරණයක් ගන්න නැතුව කලබල වෙලා තීරණයක් නැහැ. අපි කියනවා අන්න අපට විසඳුමක් තියෙන මොකද්ද? අපි කියනවා මේ ආණ්ඩුව පරද්දන්නත් ඕන, අලුත් ආණ්ඩුවක් හදන්නත් ඕන. අපි පරද්දන්න ඕනේ මේ ආණ්ඩුව විතරක් නෙවෙයි. මේ ආණ්ඩුවයි පෞගිය අවුරුදු 69ක් තිස්සේ ආණ්ඩු පවත්වන්න ආපු වැරදි ආත්‍ර ප්‍රතිපත්තියයි සමාජ ක්‍රමයයි ඔක්කොම එකට තියලා පරාජයටපත් කරලා අපි හදන්න ඕන අලුත් ආණ්ඩුවක්, අලුත් සමාජයක්. ඒ සමාජය තුළේ අලුත් ආර්ථිකයක්, අලුත් සමාජ සංස්ථාවක් ගොඩනගන්න පුළුවන්. ඒක තමයි සමාජය. එතන තියන්න. ඒකට අපි ආර්ථිකය ගැන අලුතෙන් හිතන්න ඕන. අපි විශ්වාස කරනවා අපිට මේ වත්කම් උපයන්නේ නැති ආර්ථික වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන්. ඒකට අපිට සම්පත් ගොඩක් තියෙනවා. අපි හැමතිස්සෙම කතා කරනොත් අපි තුන අදත් වචනයක් කියනවා කියලා. ලංකාවට වත්කම් උපයනවා නම් මහා සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අපි සතු තියෙන ලොකුම සම්පත තමයි අපේ මානව සම්පත. මෙතරම් දියුණු නිර්මාණශීලී මහන්සින්න පුළුවන් හැකියාව සහිත මානව සම්පතක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි ලෝකේ ඕනම රටක ලාංකිකයන්ට ඉඩ දෙන්නේ. ඕස්ට්‍රේලියාවට යන්නකෝ දැනුම තියෙන කෙනෙක් ගියොත් රස්සාව තියෙනවා. ඇමරිකානු නාසායකට යන්නකෝ කී දෙනෙක් වැඩද ලාංකිකයෝ. ලෝකේ හැම රටකම ලාංකිකයෝ වැඩ ඊළ තැන්වල ඊළ පුතුවල ඉන්නවා. මොකද උන්ට දැනුම තියෙනවා, හැකියාව තියෙනවා. හැබැයි අපේ රටට ඔවුන්ගේ දැනුම එකතු කරගන්න හැකියාවක් නැහැ. ඇමරිකාවේ නාසායකේ වැඩ කරන, ඕස්ට්‍රේලියාවේ වැඩ කරන, ජර්මනියේ වැඩ කරන, යුරෝපයේ ගිහිල්ලා තමන්ගේ දැනුම ලබා දෙන අපේ රටේ බුද්ධිමතුන්ගේ දායකත්වය අපේ රට හදන්න එකතු කරගන්න තරම් ආණ්ඩුවක් අපට හැදිලා නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. මේ ආර්ථිකයක් අපට නිසා අපි මානව සම්පත අපත යනවා. දැනුම අපත යනතරක් නෙවෙයි, අපේ ශ්‍රමයත් අපත යනවා. අපේ තරුණ පරපුර යනවා කොරියාවට. කොරියාව හදන්න. රට හදන්න ඉන්න කොල්ලෝ ටික යනවා කොරියාව හදන්න. කොරියන් ආණ්ඩුව සමත් වෙලා තියෙනවා කොරියන් කරන්ට් සස්තා දීලා ලංකාවෙන් එනට සස්තා දෙන්න. අපේ ආණ්ඩුවට පෙරලා තියෙනවා අපේ කොල්ලන්ට සස්තාවක් දී ගන්න. අපේ කාන්තාව යවන මැද පෙර දෙකට මොකටද වහල් මේ වෙයි. වහල්කම් කරන්න යන්නේ. ඒක තමයි ඇත්ත. ගෙවල් වල වහල්කම් කරන්න යන්නේ. ඒක නිකන් කැතයි නිසා නම් මාරු කරනවා. නේද? ගෘහ සේවිකාවනට තමයි ගෘහපාලිකා කියලා. දෙකම එකයි. නම හදනවා ගෘහපාලිකා. එතකොට හිතගෙනට ගැම්ම හොඳයිනේ. ගෘහ සේවිකාවට වඩා පාලිකා කියවට පස්සේ. ඉතින් අපේ කට්ටිය ගෘහපාලිකානේ. අර අපි ඉන්න මහතුරු නෙවෙයි. නෑ පරණ ජොබ් එකම තමයි නම වෙනස් කරලා තියෙන්නේ. ඉතින් ඇයි අපේ කාන්තාවෝගේ ශ්‍රමය මේ බිමට එකතු කරන්න බැරි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට මහා සම්පත් තියෙනවා. ස්වභාවික සම්පත් අපි ඉතා විශිෂ්ටයි. දැන් මේ කාලේ ලෝකේ වැඩිපුරම සල්ලි හොයන්නේ කර්මාන්තවල භාණ්ඩ වලින් නෙවෙයි. ලෝකේ ලොකුම සල්ලිකාරය කවුද? ලෝකේ ලොකුම සල්ලිකාරය වලින් එකනේ බිල් ගේට්ස්. මොනවද නිපදවන්නේ? එයා මොනවද නිපදවන්නේ? කාර් හදනවද? නැහැ. ට්‍රැක්ටර් හදනවද? නැහැ. ගුවන් යාන හදනවද? නැහැ. නැව් හදනවද? නැහැ. මොනවද කරන්නේ? සොෆ්ට්වෙයාර් හදන්නේ. සොෆ්ට්වෙයාර් විකුණන්නේ. තාක්ෂණය විකුණන්නේ. නේද? අපිට තොරතුරු දත්ත ලබා දෙන්නේ. නිසා දැන් ලෝකේ වැඩිම ආදායම් ලබන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි මෘදුකාංග නිෂ්පාදනය. හાર્ඩ්වෙයාර් පැත්ත. හાર્ඩ්වෙයාර් කියන්නේ සිමෙන්ති විකුණන එක නෙවෙයි. පරිගණකවල ඒ පැත්ත. ඒ සඳහා වෙච්ච උපකරණ හදන එක. ඒවා හදන්න පුළුවන් දක්ෂව අපිට ඕන තරම් ඉන්න හැබැයි ඒ ගැන හිතන්නවත් ආණ්ඩුවක් අපට හම්බෙලා නැහැ. එහෙම නැත්නම් අපි කර්මාන්ත පැත්තෙන් ගන්නව නම් ඒත් අපිට පුළුවන්. අපිට කෘෂි කර්මාන්තෙට තියෙන එක ඇත්ත. කෘෂි කර්මාන්ත ලොකු එකක් කරන්න පුළුවන්. අපි නාමල් සහෝදර ලොකු සටනක් දෙන්නේ ඒකට. හැබැයි කෘෂි කර්මාන්තයට මහා සම්පතක් අපිට දෙනවා මොකක්ද?
ලංකාව සතු තියෙන දෙවන්තම සම්පත තමයි මහමුද. වැඩක් ගන්නෑ. බලන්න කල්පනා කළා. දැන් මං කිව්වට අද ගිහිල්ලා සිටියම ලෝක සිටියම අරන් බලන්න. අද ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ළමයින්ගේ සිටියන් ඇති. නැත්තම් ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවා නම් ඕකේ මැප් එකට ගිහිල්ලා බලන්න. අරගෙන ලෝක සිටියම ලංකාව තියෙන කොතනද කියලා. ලංකාව තියෙන ඉන්දියන් සාගරයේ ඉන්දියාවට පහලින් මේක අඹ ගෙඩිය වගේ ඉල්ලි තියෙනවා. ලංකාවට පහලින් පේන තෙක් මානක ගොඩබිමක් රටක් නැහැ. මොකද කියන්නේ? ලංකාවට පහලින් ගොඩබිමක් නැහැ. ඒ නිසා අපට විශාල මුහුදු සීමාවක් තියෙනවා. දැන් ඉන්දියාවට මෙච්චර මුහුදු සීමාවක් නැහැ. මොකද ඉන්දියාවේ මුහුද බෙදා ගන්නලා තියෙනවා අපිත් එක්ක. කුඩා මුහුදු සීමාවක් තියෙන ඉන්දියාවට. ඉන්දියාව ලොකුයි මුහුද පොඩි. ලංකාව පොඩි මුහුද විශාලයි. ඇයි අපට පහලින් වෙන කිසිම රටක් නැහැ. අපට මුහුදේ දේශීයමා තියෙන්නේ උතුරින් ඉන්දියාවත් එක්ක තියෙනවා. නැගෙනහිරින් තියෙනවා මැලේසියාව සිංගප්පූරු වගේ රටවල් එක්කෙන්. බටහිරින් තියෙනවා අපිට මැඩගස්කර් අප්‍රිකාව වගේ රටවල් ඒවත් ටිකක් දුර තියෙන්නේ. දකුණේදී රටවල් නැත. අන්ලිමිටඩ් මුහුදක් තියෙන්නේ. ඒකේ හැතැම්ම 200ක් අපට අයිති. ඒ 200න් පස්සේ ජාත්‍යන්තර මුහුද. ඒ ජාත්‍යන්තර මුහුදෙත් මාළු වල්ලන අපිට ස්ථානයක් නැහැ. මොකද ඒක ජාත්‍යන්තර මුහුද. නමුත් ප්‍රශ්නේ මොකක්ද? මෙතරම් විශාල සාගර කලාපයක් තියෙන රටක රටක දීවර අමාත්‍යාංශ කොච්චර දුප්පත්ද? දීවර ඇමති කොච්චර දීවර ඇමතිගේ චින්තනය කොච්චර දුප්පත්ද? මිනිහා නම් පොසත්. චින්තනය කොච්චර දුප්පත්ද? තාමත් අපේ රටට මාළු වල්ලන එක නැවක්වත් නැහැ. තාමත් අපේ රටට මාළු වල්ලන එකම ඩොලර් යාත්‍රාවක්වත් නැහැ. තාම අපේ රටේ දීවරයා මාළු වල්ලන ලොකුම යාත්‍රාව තමයි බහුදින යාත්‍රාව. ටැංකි බෝට්ටු කියලා කියන්නේ. ඒකට යන්න පුළුවන් දුරේ සීමාවක් තියෙනවා. දාන්න පුළුවන් මාළු වල සීමාවක් තියෙනවා. අරන් යන්න පුළුවන් තෙල් වල සීමාවක් තියෙනවා. ඒ නිසා ඔය ඈත් දුර ඈත යන්න වෙන්නේ නැති අතපොන මාන්ට ගිහලා අහුවෙච්ච මාළු ටිකක් අරන් වෙලා නිකන් ඉන්නෝ. අපේ මහා සාගරයට ජපාන් කොරියන් කාරෝ කඩම් පැල්ලා මේ සම්පත කොල්ල කාගෙන යනවා. රටක් හදන්න පුළුවන් සම්පතක් අපද දාලා තියෙනවා. මේ ණය වීන්නේ. කෘෂි කර්මාන්තෙත් එමය කර්මාන්තත් එමය හදනවා නම් ඕන තරම් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට දැන් ඕනේ මොකද්ද? අපේ මානව සම්පත අපේ ස්වභාවික සම්පත එකතු කරලා දීවර කර්මාන්තයේ කෘෂි කර්මාන්තයේ ඊළඟට කර්මාන්ත ඉතින් යාට ගිහලා අපි තාක්ෂණය අලුතෙන් නේද තොරතුරු තාක්ෂණයට ඕන කරන දේවල් මෘදුකාංග හදලා ධනෙ උපයන සමාජයක් හදන්න ඕන. අන්නේ උපයන ධනය පෞල් කීපයකට නෙවෙයි සමස්ත ජනතාවට සාධාරණව බෙදී යන සමාජ ක්‍රමයක් හදන්න ඕන. ඒක ඇරෙන්න අපට වෙන උත්තරයක් නැහැ. ඒ නිසා අපි එහෙම රටක් හදන්න ඕන. එහෙම රටක් හදන්න තමයි 1971 අරගලේ සහෝදරු සටන් කරලා තියෙන්නේ. ඒ නිසා ආදරණ සහෝදරුනි දැන් අපි වගේ මොකද්ද? අපි දකිනවා දැන් අපි ධනවාදයේ අගට ඇවිත් තියෙන්නේ. මාක්ස්වාදයේ කතුරු කියලා තියෙනවා. ලෙනින් කිව්වා, රෝන්සොල්දත් කිව්වා ධනවාදය වෙනස් කරලා නව සමාජයක් නිර්මාණය කරනකොට ඒ සඳහා අත්‍යවශ්‍ය සාධක දෙකක් තියෙනවා කියලා. මේ සාධක දෙක සැපිරීමෙන් තියෙන තත්ත්වයක් තුළ අපි ඉන්නේ. ධනවාදී අරුබුදයට යන්න තු සමාජවාදී ගේන්න බෑ. ධනවාදී අරුබුදයෙන් තමයි සමාජවාදී කැඳවන්නේ. ඒ ධනවාදී අරුබුදය පැති දෙකකින් ඉන්න ඕනයි කියලා අපි මාක්ස්වාදී කතුරු කියනවා. මොකද්ද? ලෙනින් සහෝදරයා කිව්වා රෝන් සහෝදරයාත් නේ කිව්වා මොකද්ද? ධනවාදී අරුබුදය ඉහළින් ඇති වෙන අරුබුදය සහ පහළින් ඇති වෙන අරුබුදය කියලා දෙපැත්තකින් ගෙන්න ඕන. මොකද්ද මේ කියන්නේ? පහළින් ඇති වෙන අරුබුදය කියන්නේ මොකද්ද? පහළින් ඇති වෙන අරුබුදය කියන්නේ පීඩාවටපත් වෙච්ච පන්තියට අපේ පන්තියට තව දුරටත් පැරණි ක්‍රමයට ජීවත් වීමට නොහැකි වීම නිසා ඇතිවන අරුබුදය අපේ පන්තියට වෙනසක් ඕන වෙන තත්ත්වය. දැන් එහෙම නැද්ද? දැන් තියෙනවා. අපි පාරේ බැස්සා අපි කවුරුත් කියනවා සහෝදරයා මෙහෙම නම් හරියන්නේ නැහැ මොකක් හරි වෙනසක් වෙන්න ඕන. දැන් අපේ පන්තියට තව දුරටත් පරණ ක්‍රමයට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා වෙනසක් ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. හැබැයි ඒක විතරක් මදි සමාජයක් නැස් කරගන්න. මොකද්ද උනේ? ඉහළින් එන අරුබුදයක් ඕන. ඉහළින් එන අරුබුද කියන්නේ මොකද්ද? ඉහළින් නැති අරුබුද යනු පාලක පන්තියට තව දුරටත් පැරණි ක්‍රමයට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඇති වෙන අරුබුදය. දැන් ඒක නැද්ද? තියෙනවා. පාලක පන්තියට තව දුරටත් පැරණි ක්‍රමයට පාලනය කිරීමේ නොහැකියාවේ අරුබුදයක් තියෙනවා. මේගොල්ලන්ට මොකක්වත් කරගන්න බෑ. ගොඩාක් දේවල් කරන්න බෑ. පණක් ගේන්න හදනවා ගේන්න බෑ. විවස්ථා ගැන කතා කරනවා ගේන්න බෑ. ඡන්ද තියන්න ඕන තියන්නේ නැහැ. මුකුත් කරගන්න බෑ. ධනවාදී ආණ්ඩුව අරුබුදයක ඉන්නේ. ඡන්දයක් තියාගන්න බැරි අරුබුදයක තියෙන ඒගොල්ලෝ. ඒ පළාත් පාලන ඡන්ද කල් දාන්න. පළාත් පාලන ඡන්ද කල් දාන්නේ ආණ්ඩුව ඡන්ද වලට බය නිසා. අපි යමු කියන ඡන්ද දීපන් කියලා. සාධාරණ ක්‍රමයකට. අර පොර ක්‍රම වලට නෙවෙයි. හැබැයි මේ සම්පත් ගන්න පනති අඩුපාඩුකම් පෙන්න ඡන්ද කල් දාන ඡන්ද වලට බයයි. යෝජනාව සම්මත කරගන්න බෑ මේගොල්ලන්ට. දැන් කීයක් අපද කියලා සුපිරියමද කෙනෙක් හදන කතා කරා. සුපිරියමද කෙනෙක් හදන යෝජනාවක් ගෙනවත් දැම්ම පළාත් සභාවලට පළාත් සභාව නමම යෝජනා අපරාධයි. අකුලන් නිකන් ඉන්නේ.
අරුබුදේ තියෙන්නේ. අරුබුදයක් ඇවිත් ඉන්නේ. රට පාලනය කරන්න බෑ ඒගොල්ලන්ට. පක්ෂවලත් මොකද්ද? එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ද? නැහැ. ඉතිහාසයේ දුබලම තැනක එක්සත් ජාතික පක්ෂය ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය 2020 ආණ්ඩුවක් හදයිද? කොහොම හදන්නේ? කවුරු හරි කියන්නේ කොහොමද ක්‍රමය මොකද්ද කියලා? නැති අර මැජික් පොල්ලක් මොකක් හරි එකක් තියෙනවා. හදන්න බෑ. ඇයි හදන්න බැරි? 2015 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයටපත් වුණාම මහින්ද සිංහාසනෙන් වැටුණාම ඒ නිර්මාණ වෙච්ච වාසිදායක තත්ත්වය පාවිච්චි කරලත් තනියෙන් ආණ්ඩුවක් හදාන්න බැරිච්ච එක්සත් ජාතික පක්ෂය අවුරුදු 5ක් රට පාලනය කරලා මහා බැංකු හොරකමට අහු වෙලා අසාර්ථක වෙලා 2020 ආණ්ඩුවක් හදයිද? හදයි ආණ්ඩුව. හදන්න බෑ. එක්සත් ජාතික පක්ෂෙට හිතන්නවත් බෑ ආණ්ඩුවක් හදන්න. කවුද ඉන්නේ? කෝ නායකයෝ? නායකයෙක් නැති ප්‍රතිපත්තියක් නැති ඔක්කොම ජෝකර්ලා ටිකක් ඉන්නේ නේද? අගමැතිතුමාගේ සිට අනිත් ඔක්කොම ගත්තම කතා කරොත් එහෙම අපිට hina වෙන්න හොඳයි ජනතාවට. වෙන දෙයකට හොඳ නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හදන්න බෑ. එහෙනම් කවුද හදන්නේ? ශ්‍රී ලංකන් පක්ෂ හදයිද? නෑ. ඉතිහාසයේ බරපතලම අරුබුදේ තියෙන ශ්‍රී ලංකන් පක්ෂය දෙකට බෙදිලා 50ට 50 බෙදිලා පොල් ගෙඩිය බින්ද වගේ පළු දෙක තියෙන්නේ. එක කැලලක් තියෙනවා වත්මන් ජනාධිපති අතේ අනෙක් කැලල තියෙනවා හිටපු ජනාධිපති අතේ. දෙන්න එකිනෙකත් එක්ක සටනේ කඩු ඇදගෙන ඉන්න දෙන්නත් එක්කෙන්. පීය පස්සට කරන් ඉන්න දෙන්නත් එක්කෙන්. සමගි ගැන කතා කරනවා පීය පිටිපස්සේ තියාගෙන. සමගි කරන් ලේසි නෑ ඕක. ඒ නිසා ශ්‍රී ලංකන් පක්ෂයට ආණ්ඩුව හදන්න බෑ. බලයේ තිබිච්ච වෙලාවේ සමස්ත දේවල් තමන්ගේ තිබිච්ච වෙලාවේ ජනාධිපති චන්ද දිනන්න බැරි වුණා නම් ඒකෙන් පස්සේ දෙගොල්ලෝ එකට ඉඳලා මහමැතිවරණ දිනන්න බැරි වුණා නම් දැන් කැඩිලා බෙදිලා බිඳිලා නඩු වැටිලා හොරකම් එලි වෙලා ජනතාව අතර අප්‍රසාදයටපත් වෙලා ආණ්ඩුව හදයිද? ආණ්ඩුව හදන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ධනපති ක්‍රමයේ අරගෙන ගියපු ධනපති පක්ෂ වලට තවදුරටත් ආණ්ඩු පිහිටවන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ. නිසා අලුත් දේශපාලන ව්‍යාපාරයකට අලුත් විකල්පයකට ඉඩ විවර වෙලා තියෙනවා. නව සමාජයක් සඳහා දේශපාලන ව්‍යාපාර සඳහා ඉඩ විවරලා තියෙනවා. ඒ ඉඩ පුරවනවා නම් ඒක පුරවන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරයයි. ඒක තමයි ඔබේ මගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ 1971 අප්‍රේල් අරගලේ සටන්වලට දිවිතුන් සගෙන්ගේ ධෛර්යයෙන් අධ්‍යක්ෂකෙන් පෝෂණය වෙන ඒ සටන් මගේ ස්ථාට ගමන් කරමින් ඉන්න ජයග්‍රහණය මිස නැවත ආපසු හැරෙන්නේ නැහැ කියන ධෛර්යයෙන් ඉස්සරහට යන ජනතා විමුක්ති පෙරමුණ මිස වෙන කාටවත් බෑ මේ සමාජය වෙනස් කරන්න. අවස්ථාව තියෙන්නේ අපිට. දැන් අපි සතුව තියෙන්නේ. අර 1971 කාලේ අපේ සහෝදරු ඉරගවල ඉන්න කාලේ අපි කව විමුක්තිගේ සාහිත්‍යයක් තිබුණා කියලා. අපිට ඉස්සර තිබුණා ගීතයක් අපේ පක්ෂ ගීතයක් තිබ්බා. 71 අරගලේ කාලේ ලියවිච්ච. ඒ ගීතේ පද බේලෙත් තුන මොකද්ද? ඒ තමයි මොකද්ද? අතීතයයි සතුරන් දිනුවේ අනාගතය පොදු ජන සතුවේ නැතිවන්නට කිසිවක් නැත අපහට ලොවක් තිබේ සටනින් ජය ගන්නට කියලා. අතීතය සතුරන් දිනුවේ අනාගතය පොදු ජන සතුවේ. ඔව්. අතීතයේ සතුරන්ට අයිති. අතීතයේ සතුරු දිනුවා. නමුත් දැන් අනාගතය අයිති සතුරන්ට නෙවෙයි. අනාගතය අයිති ජනතාවට, ධෛර්ය සම්පන්න ජනතාවට, ප්‍රගතිශීලී ජනතාවට, නව සමාජයක් වෙනුවෙන් බලාපොරොත්තු දල්වන සමාජ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ලබන්න කැමති ජනතාවට අනාගතයේ අයිති. ඔවුන් තමයි අනාගතයේ ජයග්‍රහණය කරන්නේ. අපිට නැති වෙන්න කිසිවක් නැහැ. හැබැයි අපිට දිනා ගන්න දෙයක් තියෙනවා. අපට දිනන්න ලෝකයක් තියෙනවා. අපට දිනන්න සමාජයක් තියෙනවා. ඒක ජයග්‍රහණය කරතුරු අපි නොනොති සටන් කරන්න ඕන, ඉස්සරහට යන්න ඕන. ඒම ගහගන්න මගක් අපට නැහැ. සාධන සහෝදරුනි, ඉතිහාසයේ කවදාකවත් නොතිබුණු විදිහේ දෙවන්ත දේශපාලන වෙනසක් වෙමින් තියෙන වෙලාවක්. අපට වාසිදායකත්ව ගොඩක් නිර්මාණ තියෙන වෙලාවක්. ධනපති ක්‍රමය බංකොලොත් වෙලා, ධනපති පන්තිය දුබල වෙලා, ධනපති පන්තියට බලය ගෙනියන්න බැරි වෙලා, ඔවුන් හතර ගාතින් වැඩිච්ච වෙලාවක සමාජවාදී අරුණාලෝකය ඈත අපි දකිමින් ඉන්නවා. නිසා අපි එතනට යනවා. අපි දන්නවා අපි මේ ගමන ආවේ ලේසියෙන් නෙවෙයි. අපි දන්නවා අපි මේ ගමන එනකොට අපිට දුෂ්කරතා තිබුණා. අපිට පරාජයන් තිබුණා. අපි වැටිච්ච වෙලාවල් තිබ්බා. හැබැයි අපි හැම පරාජයක්ම ජයග්‍රහණයට හරව ගන්න සමත් වුණා. සමහරවිට අපි දන්නවා අපිට සමහරු විවේචනය කරන අය ගොඩක් සමාජයේ ඉන්නේ. හොඳ හිතින් කරන ඇත්ත ඉන්නවා. අපි කියනවා ඕන කෙනෙකුට දේශපාලන ව්‍යාපාරයකට ධනවාදය ඇතුලේ නව සමාජයක් වෙනින් දේශපාලන ව්‍යාපාරයකට ඒ දේශපාලන කරද්දී ඒ දේශපාලන ව්‍යාපාර තුළ කුඩා අඩුපාඩුකම් වෙන්න පුළුවන්. කිසි වැරද්දක් සිද්ධ වෙන්නේ නැතුව දේශපාලන කරන ව්‍යාපාර ලෝකේ කවුරක්වත් නැහැ. ඕන කෙනෙක්ගෙන් අඩුපාඩු ගන්න පුළුවන්.
අපි කතාවක් කියනවා පිඟම් බිඳෙන්නේ පිඟම් හොදන මිනිස්සු අතින්. බලන් ඉන්න කට්ටිය අතින් පිඟම් බිඳෙන්නේ නැහැ. අපි අතින් පුංචි හරි අඩුවක් වුණා කියන්නේ මොකද්ද? අපි වැඩ කරාගෙන එකයි. අපි වැඩ කරන්නේ නැත්නම්, අපි දේශපාලනය කරන්නේ නැත්නම්, අපි නිකන් ඉන්නවා නම් අපෙන් අඩුපාඩු මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අපි වැඩ කරනවා නම්, මහන්සි වෙනවා නම්, මේ අභියෝගත් එක්ක පොරබදනවා නම්, අභියෝග දිනන්න උත්සාහ කරනවා නම් කුඩා අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද අපි කියනවා මොකක් වුණත් අපි ගත්තු සීලම ක්‍රියාමාර්ග, ඉතිහාස පුරාගත්තු ක්‍රියාමාර්ග හරි වුණත් අඩුපාඩුකම් තිබ්බත් ඒක ක්‍රියාමාර්ගක අපි ගත්තේ අපේ පෞද්ගලික කර්ම සඳහා නෙවෙයි. අපට වාසි ගන්න නෙවෙයි. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, සමාජවාදී වෙනුවෙන් ඒ මොහොතේ නිර්මාණය වෙච්ච අභියෝග ඉක්මව යාම සඳහාගත්තු ක්‍රියාමාර්ග තියෙන්නේ. ඒවා හරි ගියවත් තියෙනවා, වැරදිච්චවත් තියෙනවා. ඒකේම තමයි. හැබැයි අපි ඒව මැත්තේ අඬ හිටියේ නෑ. වැටලා අපි නැහින් ඇටුවේ නෑ. වැටුණා නම් අපි දැනගත්තා නැගිටින්න කොහොමද කියලා. මට මතක් වෙනවා අපේ රටේ කවියෙක් ඉන්නවා බොහොම දක්ෂ රත්නශ්‍රී විජේසිංහ කියලා. එතුමගේ කවි පන්තියක් තිබ්බා සමුගෙනීම කියලා. එක එක පදයක් තිබ්බ කොහොමද? ඔහු කියනවා මේ දේශපාලනය පිළිබඳව කල්පනා කළ කෙනෙක් මෙහෙම. ආගමන දුෂ්කරයි. විතක අප ඇද වැටුණා සැබැයි. එහෙත් නතර වේතන වැළපිය යුතු නොවේ අප යා යුතුයි. ආගමන දුෂ්කරයි. විතක අප ඇද වැටුණා සැබැයි. එහෙත් නතර වේතන වැළපිය යුතු නොවේ අප යා යුතුයි. අපි හිටියද? අපි ආපු ගමන දුෂ්කරයි. විතක අපි ඇද වැටුණා 71 අපි වැටුණා 88 සමය අපි වැටුණා. හැබැයි එතන නතරලා අපි වැළපිටියේ නෑ. අපි ගමන පටන් ගත්තා. ඒ ගමන පටන් ගත්තේ ඒ වැටිච්ච වෙලාවේ අපේ පක්ෂ වෙනුවෙන් දීපිදු සහෝදරුන්ගේ ධෛර්යය. ඒ ධෛර්යය අපිට එකතු කරගත්තා. ඔවුන්ගේ අදිෂ්ඨානය අපි එකතු කරගත්තා. ඔවුන්ගේ අරමුණු අපි එකතු කරගත්තා. ඔවුන් අතින් ගිලින්න ගියපු රතු දජය සමාජවාදී උදෙසා, සමාජවාදී සමාජක උදෙසා ඊළඟ ඔසවු රක්ත වර්ණ දජය අපි අපේ දෑතට ගත්තා. අපේ සගයන්ගේ මරණය සමග ඔවුන් අතින් ගිලිච්ච දජය දෑතට අරගෙන අපි දිගු ගමනක් ඇවිත් තියෙනවා. අන්නේ දිගු ගමනේ ජයග්‍රහණය පේන හිමකට දැන් අපි ඇවිත් තියෙන නිසා අපි කාට සතුටෙන් දේශපාලන කරන්න පුළුවන්. අපි හිතන අපිට සතුටෙන් මැරෙන්න පුළුවන් මිනිස්සු. මෙරටේ සතුටෙන් මැරෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවා නම් ඒ වගේ මිනිස්සු ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විතරයි. මොකද අපි අපේ පන්තියට අපේ යුතුයකම කරා. අපි පන්තියට පක්ෂයක් හැදුවා. අපි ධනපති පන්තියට වහලුන් බෝඩපත් වෙච්ච ජනතාවට බලාපොරොත්තුවක් හැදුවා. මේ සමාජ වෙනස් කරලා අපේ සමාජයක් හදන අරුණාලෝකේ දක්වන බලාපොරොත්තුවක් හදලා ඉසදා ව්‍යාපාරයක් අපි හදලා තිනවා. ඒ වෙනින් අපි තාමත් කැපෙලා තියෙනවා. සතුටෙන් මැරෙන්න පුළුවන් එක මිනිස්සු අපි 71 සහෝදරු වගේ. නිසා සහෝදරුනි අපි මේ ගමන යන්න ඕනේ. අපි ස්ථාතින කාර්යය අපි දන්නවා දුෂ්කරයි. ලේසි එකක් නෙවෙයි. නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් ඕනේ. නිසා තමයි විප්ලවවාදී පක්ෂයක් ඕනේ. නිසා තමයි කැපකිරීම ඕනේ. මේක හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. අපි ජනතාවගේ සහයෝගය එකතු කරගන්න ඕන. රෝන් සතර වෙලාවක කිව්වා මෙහෙම. රුසියානු කීමනාවක් කොටලා කිව්වෝ හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ නිර්භීත මිනිසුන්ට විතරයි කියලා. ඔබට මේක තේරෙනවා. හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. හැබැයි නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න පුළුවන් කාටද? නිර්භීත මිනිසුන්ට විතරයි. අපි ඉස්සරහ තියෙන අභියෝගය අපට දැන් අපි ඉස්සරහ තියෙන්නේ මේ හොඳ සමාජයක් වෙනුවට හොඳ සමාජයක් හදන අභියෝගය නෙවෙයි. නරක සමාජයක් වෙනුවට ආත්මාර්ථකාමීත්වයෙන් පුරවපු අපරාධ වලින් පිරිච්ච මනුස්සකම නැති කරපු අමනියව බාට මිනිස්සුපත් කරපු ආර්ථිකය විනාශ කරපු සංස්කෘතිය විනාශ කරපු ජාතික සමගිය විනාශ කරපු ආගමික සමගිය විනාශ කරපු මිනිසුන් එකිනෙකාට එරෙහිව එන කොටා ගන්නා මානසිකත් හදපු මේ නරුම කාලකන්ණී දුෂ්ට සමාජය වෙනුවට හොඳ සමාජයක් හැදීමේ වගකීම අපි ඉස්සරහ තියෙනවා. හොඳ සමාජයක් හැදීමේ අභියෝගය අපි ඉස්සරහ තියෙනවා. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ධෛර්ය සම්පන්න මිනිසුන්ට විතරයි. ඒක කරන්න පුළුවන් නිර්භීත මිනිසුන්ට විතරයි. ඒක කරන්න පුළුවන් 1971 අරගලයේදී දීපිදු සහෝදරුන්ගේ සහෝදරයන්ගේ ධෛර්ය ආත්ම ශක්තිය අත්දැකීම් පටගත්තු දේශපාලන ව්‍යාපාර විතරයි. එහෙමනම් ඒක කරන්න පුළුවන් ලංකාවේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ඔබට විතරයි අපට විතරයි වෙන කිසිවෙක් සමත් නැයකට ජනතා විමුක්ති පෙරමුණ අපරාජිතයි. ජයග්‍රහණය මිස අපේ ගමන නතර වෙන්නේ නැහැ කියලා සාධක අපිට තියෙන නිසා සාපේ වෙන න්‍යායතුව තියෙනවා. සාදරණීය සහෝදරුනි, අපි මේ දුබල ධනවාදයේ පරාජයපත් කරලා අපි ප්‍රේමණීය සගයන්ගේ දීපිදු සගයන්ගේ බලාපොරොත්තු ඉටු කරන සමාජවාදයේ අරුණාලෝකයේ දකින්න ඉස්සරහට යන්න. අපේ සහෝදරුන්ගේ දෙනෙක් අපෙන් අහනවා, සහෝදරයා අපේ ජීවිත කාලය තුළ මේක දකින්න පුළුවන්ද? අපි ආස සමාජයක් දැකලා මැරෙන්න කියලා. අපි කියනවා විශ්වාසයෙන් ඉන්න. අපි ජීවත් වෙමු. අපි සටන් කරමු. අපි අරගල කරමු.
අපි පරාජයන් ජයග්‍රහණයට හරවගමු. අපි නොසලෙමු, විශ්වාසයෙන් එමු. මොකද සමාජයේ ගමන් කරන්නේ ආපස්සට නෙවෙයි ඉස්සරහට. නිසා සමාජයේ ගමන් කරන්නේ ඉස්සරහට. ජනතා විමුක්ති පෙරමුණේ අපේ රටේ වමේ ජනතාවගේ ප්‍රගතිශීලී ජනතාවගේ අපේ පන්තියේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බෑ. ලෝකේ ඕනෑම බලයකට වඩා දැවැන්තයි ජනතා බලය. ජනතා බලය ඉදිරියේ ඕනෑම ලොක්කෙක් අඟුටි මිටෙක් බාටපත් වෙනවා. නිසා අපි මොකද කරන්න ගම තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත ජනතා බලයක් හදනවා. අපි හදමින් ඉන්නේ. ඒකට අපේ රටේ සමාජයේ බොහෝ දෙනා එකතු වෙනවා. ඔබ දන්නවා මීට අවුරුදු 5කට කලින් ගත්තොත් 10කට කලින් ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි වෙනුවෙන් අපිට වෙන කවුරුත් හිටියේ නැහැ. හැබැයි අද තත් වෙනස් වෙලා තියෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව විශ්වාස කරන විශාල ජනගහනයක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, අපේ රටේ ආගමික නායකයින්, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් මේ නායකයින්, අපේ රටේ විද්වතුන්, අපේ රටේ රාජ්‍ය සේවකයන්, කීර්තිමත් රාජ්‍ය සේවකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, පරිසරවේදීන් මේ සමාජයෙන් පීඩාවටපත් වෙන හැම ජන කණ්ඩායමක්ම දැනුම තියන අය මේ සමාජය වෙනස් කරනවා කියලා විශ්වාස හැම කණ්ඩායමක්ම ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අද ඒ නිසා අපි ජයග්‍රහණ ගොඩක් ගන්නමින් ඉන්නේ. අපි අද අපේ සමාජයට නැතුව බැරි පක්ෂේ බාටපත් වෙලා තියෙනවා. අද අපේ පක්ෂේ නැතුව බෑ කාටවත්. අපේ සමාජයේ ඕනෑම කෙනෙකුට විපතක් වුණොත් කවද මුලින් මතක් වෙන්නේ? දෙවියන්ටත් කලින් මතක් වෙන ජනතා විමුක්ති පෙරමුණ. ගෙදර ප්‍රශ්නයක්, ගමේ ප්‍රශ්නයක් වුණොත්, තමන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්නයක් වුණොත් කාටද කියන්නේ දෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණට. මොරගා කන්ද ජලාශය හදලා ජනාධිපතිලා මිනිසුන් ඉඩම් ටික යට කරලා මිනිස්සු වතෙන් කරනකොට ඒ ප්‍රශ්නේ වතුනාම කාටද අවනඩු කියන්න පුළුවන්කම තිබුණේ? ජනාධිපති කියලා වැඩක් නැහැ. ජනාධිපතිගේ චූදිතියා. අගමැතිට කියලා වැඩක් නැහැ. හිටපු ලොක්කන්ට කියලා වැඩක් නැහැ. ඒ ජනතාව තෝරගත්තේ ජනතා විමුක්ති පෙරමුණ. අපේ දිසානායක සහෝදරයා තමයි ඒකට මූලිකත්වය ගත්තේ. හම්බන්තොට ජනතාවගේ ඉඩම් විකුණන්න යනකොට හම්බන්තොට ජනතාව තෝරගත්තේ කාටද දුක කියන්නේ? හිටපු ජනාධිපති මහින්දට නෙවෙයි, වත්මන් පාලකෙන් නෙවෙයි. හම්බන්තොට ජනයා විශ්වාසයෙන් තෝරගත්තේ තමගේ නායකත්වයට ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණත් එක්කෙන් බැස්ස පාරට ආණ්ඩුව අකුලගත්ත සැලසුම. එමුති කොළඹ වරායේ නැගින ජැටි විකුණන්න යනකොට අද වරායේ සේවකයා කවද තෝරන් තියන්නේ? තමන්ගේ සටනේ විශ්වාසන සගයා ජනතා විමුක්ති පෙරමුණ. දබ කවුරුත් දන්නවා මේ වෙලාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රැව සටනක් යනවා, සයිටම් විරෝධී සටන. ඒ සටනේ බලවේග කවුද? එක පැත්තෙන් ගත්තොත් එහෙම ශිෂ්‍ය ව්‍යාපාරයේ තියෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. අනිත් පැත්තෙන් වෛද්‍යවරු ඉන්නෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒගොල්ලෝ තමයි බලවේග. හැබැයි ඒ දෙකොල්ලම විශ්වාස කරනවා මේ සටන ජයග්‍රහණය කරනවා නම් මේ සටනේ ඉන්න හොඳම සටන් සගයා ජනතා විමුක්ති පෙරමුණේ කියලා ඔවුන් විශ්වාස කරනවා. ඔවුන්ට අපිට අපේ රටේ අයුක්තිට රේව අසාධාරණට රේව සටන තියන්නේ කොතනද? ඒ සටන තියෙන ඕනම තැනක ජනතා විමුක්ති පෙරමුණ ජීවමානව කටයුතු කරනවා. ඒක තමයි සත්‍ය. අපි නැතුව සමාජයට බෑ. සටන් ඕනේ. සටන් දිනන්නේ අපිත් එක්කෙන්. සටන් කරන්නේ අපිත් එක්කෙන්. අපිට තමයි ප්‍රශ්න කියන්නේ එකතු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ සමාජයේ කීර්තිමත් මිනිස්සු දැනුම තියන අය අද විශ්වාස කරනවා, ප්‍රසිද්ධිය කියනවා ජනතා විමුක්ති පෙරමුණ තමයි රට හදන්න පුළුවන් බලවේගය කියලා. ඔබ කවුරුත් දන්නවා අපේ රටේ කීර්තිමත් රාජ්‍ය සේවකයන් ඉන්නවා, දඬ ගහපු නැති කට්ටිය. හිටපු විගණකාධිපති තුමා ඉන්නවා. ඒතකොට එතුමා ඒ වගේම මෑත කාලේ විශ්‍රාම ගියපු අශෝක පිරිස් මහත්තයා වගේ ඊටම කීර්තිමත් රාජ්‍ය සේවකයෝ ඔවුන් විශ්වාස කරනවා ජනතා විමුක්ති සමාජිකව නෙමෙයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ විතරයි මේ වෙලාවේ සමාජයමක් කරන්න පුළුවන් ඉන්න උදව් කරනවා කියලා. ඒ වගේම අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒ විශ්වාසයෙන් ඉන්නවා. අපේ රටේ වෘත්තීය සමිති ඒ විශ්වාසයෙන් ඉන්නවා. අද ලංකාවේ තියෙන ලොකුම වෘත්ති සමිති ව්‍යාපාරය කාටද තියෙන්නේ? ඒක තමයි පෞද්ගලික අංශයේ ලොකුම වෘත්ති සමිති ව්‍යාපාරය තියෙන අපිට අන්තර් සමාගම් සේවක සංගමය. රාජ්‍ය අංශයේ තියෙන අපිට ඒක එකතු කරපු දැවැන්ත සමිති මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ නායකත්වයේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. අද සමන් සහෝදර මේ වේදිකාවෙන් එක නියෝජනය කරමි. ලංකාවේ ගොවි ජනතාවගේ ලොකුම දේශපාලන ව්‍යාපාරය කාටද තියෙන්නේ? ලංකාවේ ගොවි ජනතාවගේ දැවැන්තම සංවිධානයේ තියෙන ජනතා විමුක්ති පෙරමුණට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් සහෝදරයා. අද ගොවියගේ සටන කොතනද තියෙන්නේ? ඒ සටන කරන ඕන තැනක නායකත්වයේ පෙරමුණේ ඉන්න වෙන කවුරුත් නෙවෙයි. නාමල් කරුණාත් සහෝදරයා නැති සටනක් අද ගොවි ක්ෂේත්‍රයේ නැහැ. නාමල් සහෝදරයා අද කුරුණෑගල නම් හෙට අම්පාරේ, අනිද්දා තිරුකුණාමලේ, අනිද්දා හම්බන්තොට රට පුරාම ගිහිල්ලා ගොවියගේ සටනේ පෙරමුණේ ඉන්නෝ වෙන නායකයෝ ගොවින්ට නැහැ. ගොවියන්ගේ නායකයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක්.
කම්කරු පන්තියේ නායකයෝ ජනතා විමුක්තිපුර නායකයෝ එතෙන්ටම රටපත් වෙලා තියෙනවා. දීවර ව්‍යාපාරයක් අපි හදලා තියෙනවා. නිසා දීවරයාගේ නායකත්වයේ ජනතා විමුක්තිපුර සතුව තියෙනවා. අපි රත්නගමගේ සහෝදරයා ගලපති සහෝදරයා ඒ ව්‍යාපාර අරගෙන යනවා. නිසා අපි දෙවන්ත ජනතා බලයක් නිර්මාණය කරමින් යනවා. ඒ ජනතා බලයට පරිසර වේදින් එකතු වෙනවා. විද්‍යුතුන් එකතු වෙනවා. කලාකරුවන් එකතු වෙනවා. අද ලංකාවේ කලාකරුවෝ විශාල ප්‍රමාණයක් ජනතා විමුක්තිපුරට අත්අල් බඳගෙන ඉන්නවා. ඔබ දන්නවා ලංකාවේ සංගීත කණ්ඩායම් අතර ප්‍රධාන ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් කීපයක් තියෙනවා. එකෙන් ප්‍රධානම තුනක නායකයෝ කියනවා ජනතා විමුක්තිපුරේ ආණ්ඩුව හදන්නයි කියලා. කල්පනා කරන්න. ප්‍රධාන සංගීත කණ්ඩායම් තුනක මම කියන්නේ. ජිප්සිස් නායක සුනිල් පෙරේර මහත්තයා කියනවා ජනතා විමුක්තිපුරේ ආණ්ඩුව හදන්නවා කියලා. මේරියන්ස් නායක නලින් පෙරේර මහත්තයා කියනවා ජනතා විමුක්තිපුරේ ආණ්ඩුව හදන්නවා කියලා. වායෝ කණ්ඩායමේ නායක සංගීත විජේසූරිය මහත්තයා කියනවා ජනතා විමුක්තිපුරේ ආණ්ඩුව හදන්නවා කියලා. ලංකාවේ තරුණ පරපුරේ ආකර්ෂිත දාගත්තු ප්‍රධානම සංගීත කණ්ඩායම් තුනේ නායක තුන්දෙනාම වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව හදන්න ඕනා කියලා ප්‍රසිද්ධියේ කියන අය මීට කලින් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ධනපති පන්තිය කඩා වැටෙනවා, ධනවාදී කඩා වැටෙනවා, ධනපති පන්තිය ඇත්තරලා මිනිස්සු දාලා යනවා, ජනතා විමුක්ති පෙරමුණට ආයකතු වෙමින් තියෙනවා. මෙවැනි අසිරිමත් තත්ත්වයක් මීට පෙර අපිට තිබුණා නැහැ. අපි එවැනි තත්ත්වයක් තුළ දැන් ඉන්නේ. ජයග්‍රහණය පේනවා කියලා අපි කිව්වේ ඒකයි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? දැන් අපි ගම් මට්ටමින් පොත බඳින්න ඕන. ගමේ සමිතිය හදන්න ඕන. දිරිය සමිතිය හදන්න ඕන. සංවිධාන හදන්න ඕන. අපේ සහෝදරත් එකතු කරන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ සමග ඉඳලා විවිධ හේතු මත ඈත් වෙච්ච පාවා දීපු නැති අපට හතුරුකම් කරපු නැති විවිධ හේතු මත ඈත් වෙච්ච සියලු දෙනා ඒක රාශි කරගන්න ඕන. අපට එකතු කළ හැකි සියලු දෙනා එකතු කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු දැන් කලකිරලා ඉන්න අපේ පන්ති මිනිස්සු අපි එකතු කරන්න ඕන. ශ්‍රී ලංකාවේ පක්ෂයට ඡන්දෙ දීපු දැන් කලකිරලා ඉන්න අපේ පන්ති මිනිස්සු අපි එකතු කරන්න ඕන. අපි දෙමළ ජනතාව එකතු කරන්න ඕන. මුස්ලිම් ජනතාව එකතු කරන්න ඕන. සිංහල ජනතාව එකතු කරන්න ඕන. මේ සියලු දෙනා සිංහල දෙමළ මුස්ලිම් හැම පක්ෂෙම ඉන්න අපේ පන්ති මිනිස්සු එකතු කරන්න ඕන. ඒක දැවැන්ත බලයක් 99ක් අපේ පන්ති මිනිස්සු ඉන්නේ මේ මහා දැවැන්ත බලයක් හදන්න ඕන. අන්නේ දැවැන්ත බලය නිර්මාණය කරලා ඒකට නායකත්වය දෙන්න අපි සමත් නම් ජයග්‍රහණය අපි ඇති කලක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි මේ ගමනේ ගොඩක් දුර ඇවිත් තියෙනවා. ආදරණ සහෝදරනේ දැන් අපිට තියෙන්නේ ඉතුරු මඟ ගෙවන්න. ඒ මඟ ධෛර්යයෙන් ගෙවමු. අපට පැවරෙන කාර්යභාරයේ ශක්තියෙන් ඉටු කරමු. අපට පැවරෙන කාර්යභාරය ඉටු කිරීමට කැපවෙමු. අපට විවිධ දුෂ්කරතා තියෙන්න පුළුවන්, අමාරුකම් තියෙන්න පුළුවන්. නමුත් ජයග්‍රහණය පෙනපින තිබෙන වෙලාවක අපි ජයග්‍රහණය හඹාගෙන යන්න ඕන. අපි සාහිත්‍ය කරලා කියනවා ඔබට. අපි දන්නවා පක්ෂ ඉතිහාසයේ විවිධ දේවල් සිද්ධලා තියෙනවා. අපි සාහිත්‍ය කරලා කියනවා අපි අපේ පක්ෂයට තියෙන ආදර්ශය තමයි මරණ ඉදිරියේ පවා දේශපාලන පාවන දීපු ඉතිහාසයක් අපිට තියෙනවා. විසහති කරන අපේ පක්ෂයට අපි මරණය අභිමුඛ පවා මේ ව්‍යාපාරය අත්හරින්නේ නැහැ. අරමුණවත් හරින්නේ ඔබ ඇත්තට යන්නේ අපි ඔක්කොම ගතලා ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් ජයග්‍රහණ දක්වා පෙරට යන්න ඕන. සමාජවාදී දක්වා පෙරට යන්න ඕන. එකතු කළ හැකි සියලු බලවේග ප්‍රගතිශීලී බලවේග අපේ පන්ති බලවේග එකතු කරන්න ඕන. 1971 අරගලේදී දීපිතු සගෙන්ගේ ප්‍රාර්ථනා ඉටු කරන දවස වෙනතුරු ඔවුන්ගේ අතින් ගිලිච්ච රතු දජය දැඩි කොට සුරතේ දරාගෙන අපි පියවරමනින් වුණ නවලෝක කරා අපේ අනාගත පරපුරට සතුටින් ඉන්න පුළුවන් සමාජයක් හදමු. වැඩිහිටියන් වගේ සලකන සමාජයක් හදමු. කඳුල වෙනුවට සිනහව තියෙන, දුක වෙනුවට සතුට තියෙන, ගැටුම් වෙනුවට සහෝදරත්වයේ තියෙන, ජාතික සමගිය තියෙන, ආගමික සමගිය තියෙන සිංහල දෙමළ මුස්ලිම් ජනයා සහෝදරත්වයෙන් ජීවත් වෙන කාන්තාවන්ට අතවර කරන්නේ නැති, දරුවන්ට කරදර කරන්නේ නැති, දරුවන්ට මල් වගේ සලකන, වැඩිහිටියන්ට ගෞරවයෙන් සලකන හොඳ සමාජයක් නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සටන් කරන්න පෙරමුණු ගන්න කරමින් වෙනද හැමදාම වගේ 1971 අරගලයේදී දිවි බේරගෙන හිරගත වෙලා හිරගෙදරදී තමන්ගේ අදිෂ්ඨානය දුවඳ කරගත්තේ නැති අපේ සගේ හිරගෙදරදී ලියපු කවියකින් ඔබෙන් සමුගන්න මම සූදානම්. අපි හැමදාම කවියකින් සමුගත්තා. මොකද අපේ සහෝදරුන්ගේ අධ්‍යාත්මයේ තියෙන ඒවා තුල. ඒක අපි සමුගමු. අපේ සහෝදරු ලිව්වා හිරගෙදර මෙහෙම. විරුවන් ගතින් වැගිරුණුලේ පැය උරා රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා පීවර නගමු නිවහල් නවලොවක් කරා. අපි ඔක්කොම උස්සනින් කියමු. විරුවන් ගතින් වැගිරුණුලේ පැය උරා රතුමල් පිපේවා මිහිකත දෙරණ පුරා ලෙලදෙන රතු දජය දැඩි කොට සුරත දරා
පියවර නගමු නිවහල් නොවලවක් කරා. ඔව් සහෝදරනි, නිවහල් ලෝකයක්, සමාජවාදී ලෝකයක්, අපේම ලෝකයක් කරා සතුන්ද දොස්වාගෙන පියවර නගන්න කුසිනාම එකතු වෙමු, වැඩ කරමු, සටන් කරමු, ධෛර්යයෙන් පෙරට යමු. ඒ සඳහා හැමෝටම ශක්තිය, ධෛර්යය, යෝධ බලය